මෙම දම් දෙසුම් පෙළ නිදහස් මනසකින් යුතුව නුවණ මෙහෙයවමින් මනාව ශ්‍රවණය කරන්න. වචන පදවල නොපැටලී එයින් ගම්‍ය වන අදහස වටහා ගැනීමටම උත්සාහ කරන්න. සත්‍ය අවබෝධය පිණිසම උපනිශ්චය කරගන්න. සෑම සියලු දෙනාටම නිවනින් නිවීම පිණිසම මේ දම් දෙසුම් පෙළ උපකාරයක්ම වේවා. තෙරුවන් සරණයි. සත්තුප්ප සත්ත චරණං සරණං ජනානං බ්‍රහ්මාදි මූලි මනිරං සිසමාවහන්තං පංකේරුවාහ මුදුකෝ මලචාරුවන්නං වන්දාමි චක්කවරලක් කනමාදදානං වන්දාමි චක්කවරලක් කනමාදදානං වන්දාමි චක්කවරලක් කනමාදදානං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි සාකච්ඡාව ආරම්භ කරන්න කලින් සුපුරුදු පරිදි තථාගතයන් වහන්සේලාගේ ගුණයට, ඒ වගේම මේ උත්තරීතර ධර්ම ධාතුවේ තියෙන මේ මහානීය ගාම්භීර ගුණයට, ඒ වගේම මේ සියලුම අර්ථය ධර්මය ඒ නුවණැස අවදි කරගන්න තමන්ගේ හෘදයාංගම කැපවීම අප්‍රතිහත ධෛර්යය යොදවන මහා සංඝරත්නයේ ගුණයට පාදාභිවන්දනයෙන් යුතුව নমස්කාර කරනවා කියන අර්ථයෙන් අපි තෙරුවන් වන්දනා කරමු. සියලු දෙනාම මාත් සමගම තෙරුවන් සජ්ජායනා කරලා වන්දනාවට එකතු වෙන්න සියලු දෙනාම සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්කාතෝ භගවතා ධම්මෝ සන්දෙට්ඨිකෝ අකාලිකෝ ඒපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝහීති සුපාටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදෙදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භන්තේ බෝරේ පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම
සන්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සාධු සාධු සාධු. හොඳයි, අපි අද සම්බන්ධ වෙන්නේ විශේෂයෙන්ම ප්‍රශංසාභීමුඛව සිහිපත් කළ යුතුයි. අපේ සහෝදර සහෝදරියෝ කීප පොලක් සම්බන්ධ වෙලා සිහිපත් කළේ අපිට සාකච්ඡාවක් නැත්නම් ධර්මයේ කියන එක සම්බන්ධ හොයන්න කැමැත්තෙන් පිරිස ඉන්නවා. ඒගොල්ලෝ වෙනුවෙන් අපිට සාකච්ඡාව පවත්වන්න පුළුවන්ද කියන තැනින් තමයි යෝජනාව ආවේ. ඉතින් අපිටත් ඊටාම සතුරු සොම්නසහගත සිතුවිල්ලක් ආවේ. මොකද මම මේ ටිකෙන් මොක මතක් කරත් එක්ක Tamanට යම් දෙයක් කිව්වම තේරුම් ගන්න පුළුවන් කාලේ යම් දෙයක් කියනකොට ඒක තර්ක විතරක කරලා සංවාදයකට ගෙනල්ලා ඒකේ තියෙන ගැඹුර අල්ලන්න පුළුවන් නුවණක් තියෙන කාලේ ඕනම දෙයක් බය නැතුව කරන්න හයිය හත්තිය ඇඟේ පතේ හිතේ ගතේ හැමතැනම ඒ ජවයේ ශක්තිය තියෙන කාලේ කෙනෙක් ධර්මයේ හොයන්න ධර්මයේ මොකද්ද කියලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද මෙච්චර මේ අපි ගත්තොත් ලංකාව පුරාවට මිනිස්සු මෙච්චර මේ ධර්මයට මෙච්චර ලැබියයි ඔය හැම ප්‍රශ්නයකටම යම් තාක් විදිහට හරි අපිට උත්තරයක් හොයාගන්න පුළුවන් වෙයි. ඒ වෙනුවෙන් තමයි මේ ආරාධනාව මුලින්ම ඒ මලිලා සහ ඒ සියලුම පිරිස එකතු වෙලා මතක් කරේ. ඉතින් මම හිතනවා අපි හැමෝටම යම් කිසි දෙයක් උල්පා ගන්න පුළුවන් කාලයක් ගත කරන්න පුළුවන් වෙයි කියන එක. ඉතින් ඒ වෙනුවෙන් මම ආරම්භයක් විදිහට අපි හැමෝටම යම් කිසි කාරණාවක් උල්පා ගන්න විදිහේ කතාවක් මම කියන්න. ඊට පස්සේ අපි අපේ සාකච්ඡාව අපි ආරම්භ කරගෙන යමු. ඒතකොට හැමෝටම තියෙන ප්‍රශ්න ගැටලු ටික අපිට අහගෙන निराකරණය කරගන්න පුළුවන් අපි දන්න පරිදි. කතාව මෙහෙමයි. අවුරුදු 7-8ක විතර කුඩා දරුවෙක් පාසල් ගියාම ඒ පාසලේ ගුරුතුමිය එදා මේ දරුවගෙන් අහපු ප්‍රශ්නයක් වඩා තමයි මේ කතාව ගෙතෙන්නේ. මේ ගුරුතුමිය එදා උගන්වමින් හිටියේ එකතු කිරීමේ පාඩමක්. මේ ඉතින් ගුරුතුමිය මේ පොඩි ළමයාගෙන් ඇහුවා දරුවෝ මම අඹගෙඩි දෙකක් ඔයාලට දෙනවා. ඊට පස්සේ නැවත වතාවක් මම අඹගෙඩි දෙකක් ආයි දෙනවා. එහෙම දුන්නොත් ඔයා ළඟ අඹගෙඩි කීයක් තියෙනවද කියලා. අඹගෙඩි දෙකේ ඒවා දෙකක් දෙසරයකට දෙනවා. අඹගෙඩි දෙකයි අඹගෙඩි දෙකයි. ගුරුතුමියගේ ප්‍රශ්නේ කීයක් දැන් ඔයා ගාව තියෙනවද අඹගෙඩි කියලා. උත්තරේ මේ පොඩි ළමයා දුන්නේ 5යි කියලා. අඹගෙඩි දෙකකුයි තව අඹගෙඩි දෙකකුයි ළමයාට දුන්නාම ගුරුතුමියව කීයක් දැන් ඔයා ළඟ තියෙනවද කියලා පොඩි ළමයා දුන්නේ උත්තරේ 5යි කියලා. ඊට පස්සේ ගුරුතුමියට මතක් වුණා මේ දැන් මේක හරි උත්තරේ එන්නේ නැහනේ. දැන් ටීචර් දන්නවා මේකේ 4යි උත්තරේ එන්න ඕනේ කියලා. නමුත් දැන් ටීචර් තේරුම් ගත්තා මේ ළමයා මේකට උත්තර නොදෙන්නේ මොකක් හරි හිතේ හරි මොකක් හරි යාගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඊට පස්සේ මතක් වුණා මේ ගුරුතුමියට මේ දරුවගේ අම්මා කියලා තිනවා මේ ළමයා එච්චර අඹ කන්න කැමති නෑ කියලා. එහෙනම් ඒක මතක් වෙච්ච ගුරුතුමිය කරපු වැඩේ. හරි. මේ ප්‍රශ්නේ මතක කරලා දාන්නකෝ පුතා. peeraගෙඩි දෙකකුයි තව peeraගෙඩි දෙකකුයි ඔයාලට මම වෙන වෙනම දුන්නොත් දැන් peeraගෙඩි කීයක් තියෙනවද කියලා අහුවා. උත්තරය ආව 4යි කියලා. ගුරුතුමියට සතුටුයි අර තමන් දැනගත්ත අර මේ පටිපාටිය නැත්නම් අම්මගෙන් අහගත්ත සිද්ධිය අහගෙන කොහොම හරි උත්තරේ දුන්නා. සහ පොඩි ළමයාට දැන් ගණිතය සම්බන්ධ එකතු කිරීම සම්බන්ධ අර්ථයකුත් තියෙනවා කියලා. ඊට පස්සේ ගුරුතුමිය ආයෙ කල්පනා කරා දැන් උත්තරේ දන්නවනේ. එහෙනම් ආයෙ අඹ ප්‍රශ්නේ අහුවා නම් හරි කියලා. ආයෙ අහුවා අඹගෙඩි දෙකක් ඔයාලට දෙනවා මම. ඊට පස්සේ ආයෙත් අඹගෙඩි දෙකක් දෙනවා. දැන් ඔයාලා ළඟ අඹගෙඩි කීයක් තියෙනවද කියලා. ආයෙ උත්තර දෙන්නේ අඹගෙඩි 5යි කියලා. ගුරුතුමියට දැන් මේක හිතා ගන්න බැරි වුණා. ගුරුතුමිය කල්පනා කරා මේ මාව නිකන් නටනොත් දන්නේ නැහැ මේ පොඩි ළමයා. ඊට පස්සේ අහුවා ඇයි අඹගෙඩි දෙකක් දෙසරයක් දුන්නාම ඔයා අඹගෙඩි 5ක් කියලා කියනවා. හැබැයි peeraගෙඩි දෙක ගානේ දෙසරයක් දුන්නාම peeraගෙඩි 4යි කියනවා. මොකද්ද මේකට හේතුව කියලා අහුවා. ඒතර තමයි මේකේ කතාවේ ලස්සන අදහස එන්නේ. අර පොඩි ළමයා කිව්වා ඉතින් මැඩම් දැන් ඔයා මට අඹගෙඩි දෙකකුයි ආයෙසරයක් අඹගෙඩි දෙකකුයි දුන්නාම අඹගෙඩි 4 බව ඇත්ත. හැබැයි අපේ අම්මා මගේ කැම්පේට තව අඹගෙඩියක් දාලා ඉවලා තියෙනවා. ඒතර මං ගාව අඹගෙඩි 5ක් තියෙනවා. හරිද? මම කිව්වේ අපිට මතු පිටින් පේන අදහස සහ ඒක ඇතුළට බැස්සහම තියෙන අදහස වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහරවිට අපි යම් කෙනෙක්ගේ මතය අපි දන්න මතයෙන් බලනකොට පේන්නෙම වැරදි. මේ මනුස්සයා මාව අන්දනවා, නටවනවා, මාව මඩවනවා වගේ තමයි. හැබැයි අපි සංවේදී වෙලා අපි මනුස්සකමින් බැලුවේ නැත්නම් එයාට ඒ මතේ ගේන්න තියෙන පදනම මොකද්ද කියන එක. අපිට අන්තිමට අපේ මිතුරුකම ඉතුරු වෙන්නේ නැහැ. හතුරෙක් තමයි බිහි කරගන්න වෙන්නේ. ඒ නිසා හොඳට එකක් තේරුම් ගන්න. අපි කතා කරොත් එimhe theoretical knowledge එකත් practical knowledge එකත් කියන දෙකක්. ඒතකොට theoretically අර මැඩම් කතා කරපු විදිය හරි. ඒ කියන්නේ 2යි 2යි 4 තමයි. හැබැයි ප්‍රැක්ටිකල් එකේදී අර ළමයා කියපු එකත් වැරදි නෑ. මොකද ළමයාට ප්‍රායෝගිකව අඹගෙඩි 5ක් හම්බෙනවා. ඒ හින්දා ගුරුවරයා දක්ෂ විය යුතුයි ඒ සිසුවාගේ අර්ථය තේරුම් ගන්න. සිසුවා දක්ෂ විය යුතුයි ගුරුවරයා අර්ථ දක්වපු දේ තේරුම් ගන්න. ඒ උපමාවේ හැටියට. ඒතර අපි ඕනම තැනකදී අපේ සාමාන්‍ය සමාජීය ගැටලු වලට අපේ තියෙන මානසික පීඩාවට ආතතියට
නොරිසුම් ගතියට නොසන්සුන් ගතියට ප්‍රධාන හේතුව තමයි කියන දේ තේරෙන්නේ නැතිකම. කියන්නේ ඉස්සරහා ඉන්න මිනිස්සයා කියන දේ සංවේදීව අහන තරම් අපේ මනස පෘතුල නැහැ. එනේ සරලව කියනවා නම් අපේ මනුස්සකම ඉතාම අඩුයි. එනේ අපිට ඕනේ මම කියන දේ එයා අහගෙන ඒක දරාගෙන ඒක තුල läගලා මම වගේම තව මිනිස්සෙක් වෙන්න මිසක මට කවදාවත් අත්‍යවශ්‍යතාවයක් මතුවෙන්නේ නැහැ. එයා කියන දේ යම්කිසි ගතියුත්තක් තියෙනවද කියලා හොයලා බලන්න. ඔන්න ඔය නුවණ නැත්තම් ඔය තියෙන ස්වභාවය, ඔය තියෙන මනුස්සකම, ඔය මිනිසත්කම කියන එක හැදුනොත් තමයි අපිට ඕනම තැනක සහයෝගයෙන්, සතුටින්, සැහැල්ලුවෙන්, සොම්නස් සහගතව මිතුරු කැලක් ලෙස ආශ්‍රය කරන්න පුළුවන් වෙන්නේ. අපි අපේ මතේ හරිය කියන තැන හැමදාම හිටියොත් සමහරවිට අපිට අතෑරෙන්නේ අපිට වඩා නුවණක් තියෙන මිනිස්සෙක්ගේ ඒ බුද්ධිය, ඒ දැනුම. පැහැදිලිද? ඉතින් ඒකෙන් අපිටමයි පාඩු වෙන්නේ. අර ගුරුවරුත් ඒ කාලේ ඉගෙන ගන්නකොට හොඳ කතාවක් කියනවා. උඹලා ඉගෙන ගත්තොත් උඹලට අපිට මේකෙන් හම්බෙන එකක් නැහැ. අපි හැමදාම ඉතින් මේ ඉස්කෝලේ ඇවිල්ලා උගන්වනවා. ඉගෙන ගත්තොත් Tamanට, ඉගෙන නොගත්තොත් ඒත් Tamanට. ඒ ඊටාම සරල වුණාට ඊටාම ගැඹුරු අර්ථයක් ඒකේ තියෙනවා. ඒ කියන්නේ අපි යමක් කරගත්තොත් ඒක අපිට අපි කරගත්තේ නැත්නම් ඒත් ඒක අපිටම තමයි. වෙන කවුරුත් අපි වෙනුවෙන් වග කියන්න දෙන්නෙත් නැහැ. අපි වෙනුවෙන් ජීවිතය දෙන්න දෙන්නෙත් නැහැ. අපි වෙනුවෙන් මෙලෝ දෙයක් කරන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මම ඒකයි මතක් කරේ. මෙතනදී තමන් වෙනුවෙන් යමක් කරගන්නවා කියන අර්ථය කෙනෙක් හරියට හිතනවා නම් එයා එතන ආත්මාර්ථකාමී කියන තැනට එනවට වඩා තමන්ටම විය යුතුයි කියනවට වඩා එයා ආත්ම අර්ථය පිණිසයි නික්මෙන්නේ. ආත්මාර්ථකාමී සහ ආත්ම අර්ථය පිණිස කියන්නේ දෙකක්. ආත්මාර්ථකාමී කියලා අපි අදහස් කරන්නේ ඔය සෙල්ෆිෂ් කියන ගතිය. කියන්නේ තමන්ට විතරක් වුණා නම් හොඳයි වෙන කාටවත් නුනන හොඳයි කියන එක. එහෙම වුණාම තමයි තමන්ගේ මතේ හරි අනිත් කෙනාගේ එක අදාළ නැහැ කියන්නේ. කියන්නේ තමන් කියන කෝණයෙන් මෙයාට තේරුම් නැත්නම් අපි ආව අයින් කළා දානවා. නැත්නම් අපි ආව ගණන් ගන්න නැතුව යනවා. නැත්නම් මෝඩයි නැත්නම් පිස්සෙක් ඔහොම කියලා අපි අයින් කළා දානවා. ඒ තමයි ආත්මාර්ථකාමීත්වය. ඒ කියන්නේ සෙල්ෆිෂ් ගතිය. හැබැයි ආත්ම අර්ථය පිණිස තමන්ගේ ජීවිතේට අර්ථය පිණිස කෙනෙක් ජීවත් වෙනවා නම් එයා කාවත් කොයි වෙලාවකවත් පහත හෙලන්නේ නැහැ. එයා අනිත් මිනිස්සයා කියන දේ හොඳට කන් යොමු කරලා අහනවා. මොකද්ද ඔය කියන්නේ කියලා. එයා හොඳට කන් යොමු කරලා අහනවා. එයා උත්සාහ කළේ මොන අදහස දෙන්නද කියලා. එයා හොඳට මිත්‍රශීලීව මනුස්සකමින් ආශ්‍රය කරනවා මේ මිනිස්සයාව. එයා කියන්නේ නැත්තේ මට ගතියුතු දෙයක් වෙන්න පුළුවන් කියන තැනින්. ඔන්න ඔය මිනිසත්කම ඔය තියෙන මිත්‍ර සේවනයේ නැත්තම් ඔය තියෙන මිත්‍රත්වය අපි කොච්චර ප්‍රගුණ කර ගන්නවද? මේ මට්ටමට මම හිතන්නේ හැමෝගෙම ජීවිත සෑහෙන සැහැල්ලු වෙනවා. ඕගොල්ලෝ නිකන් හිතලා බලන්න ඕගොල්ලන්ගේ ජීවිතේ ඇතිවෙච්ච රණ්ඩු සරුවල්, ගට්ටන, පීඩාකාරී ස්වභාවයන්, සමහරට affairs වල breakups ඔය ඔක්කොම අරන් බලන්න හැමතැනම තියෙන්නේ අනිත් මිනිස්සයා කිව්ව දේ තේරුම් ගන්න බැරි වෙච්ච එක. පැහැදිලිද? අපිට නිකන් සංසාරගත හතුරු ඇති වෙන්නේ මොකක් නිසා නෙමෙයි. ඒ මිනිස්සයා කිව්ව දේ අපිට ඒ මිනිස්සයා කියන අර්ථයෙන් තේරුම් ගන්න බැරි වුණා. අපි හැමෝම අපිට ඕන විදිහට දේවල් තේරුම් ගත්තා. අපි හිතන් හිටියා ඒ මිනිස්සයා අපිට බැන්නා ගැහුවා, අපිට නොමනා දෙයක් කිව්වා, මට හිංසා පීඩා කළා කියලා මම හිතා ගන්නවා මිසක මම කවදාවත් හොයලා බලලා නැහැ. ඒ මිනිස්සයා එහෙම කිව්වේ ඇයි කියන්නේ. හරිද? ඒ නිසා අපේ තියෙන අර නොසලකිලිමත්කම තමයි අපිට සියලුම ප්‍රශ්න පීඩාකාරී වටපිටාවක් ඇති කරන්න හේතුව. මම ඒකයි අර මතක් කරේ ගුරුවරයාත් හරි අර පොඩි ළමයාත් හරි. ඒක ඒ දෙන්නම හරි කියලා තේරෙන්නේ කතාව දිහා බලන් ඉන්න තුන්වෙනි පාර්ශවය වෙන අපිට. ඉතින් මම මෙතන යෝජනා කරන්නේ ආරම්භයක් විදියට ඔය හැමෝම තුන්වෙනි පාර්ශවයේ කෝණයෙන් මේ ජීවිතේ ඔබ්සර්ව් කරන්න ඉගෙන ගන්න. ඒ කියන්නේ තනි පාර්ශවීයව ඒක පුද්ගල භාවයෙන් අනිත් කෙනා සහ මම කියන ඒ දෘෂ්ටි කෝණයෙන් ජීවිතේ බලන්නේ නැතුව හැමදෙස්සෙම අර තුන්වෙනි කෝණයෙන් බලන්න දක්ෂයි නම් ඔයගලන්ට ඊටාම ලේසියෙන් ඒ තියෙන සිද්ධිය, ඒ තියෙන සිටුේෂන් එක හරියට බලන්න පුළුවන්. අපි සිටුේෂන් එකේ එක පුද්ගලයෙක් වෙලා චරිතයක් බවට පත් වුනහම මාර අමාරුයි. ඔකට හොඳ කතාවක් තියෙනවා. ඒකේ වෙන්නේ ගෝලයෝ දෙන්නෙක් එනවා ගුරුවරයා ළඟට සත්‍ය අවබෝධ කරගන්න ඕනි කියලා. මේ ගුරුවරයාට කියනවා අනේ ගුරුතුමනි අපිට මොනවා හරි කමටහනක් දෙන්න, මොනවා හරි යම්කිසි උපදෙසක් දෙන්න අපිට සත්‍ය අවබෝධ කරගන්න මාර්ගයක් කියන්න කියලා. ඒ ගුරුවරයා දෙන්නේ චෙස් බෝඩ් එකක්. චෙස් බෝඩ් එකක් දීලා එක ගෝලයට දෙනවා කළු පාටිත්තු ටික, අනිත් ගෝලයට දෙනවා සුදු පාටිත්තු ටික. කියනවා හොඳයි එහෙනම් තරගය ආරම්භ කරන්න කියලා. ගුරුවරයා ඉන්නේ මැද. දෙපැත්තේ චෙස් බෝඩ් එක දෙපැත්තේ ක්‍රීඩකයෝ දෙන්න ඉන්නවා, මැද ඉන්නවා අර රෙෆරි වගේ ගුරුවරයා. ටික වෙලාවක් යනකොට ගෝලියෝ දෙන්නට අමතක වෙනවා දැන් තමන් ආවේ සත්‍ය හොයන්න කියලා. ගෝලියෝ දෙන්නට දැන් සිහිපත් වෙන්නේ මම අනිත් කෙනාව පරද්ද කරන්න ඕනේ කියලා. අනිත් කොහොම හරි අර පැත්තේ ඉන්න රජතුමාව පෙරලන්න ඕනේ කියලා තමයි චෙක්මේට් කරන්න ඕනේ කියලා තමයි හිතෙන්නේ. ටික වෙලාවක් යනකොට ගුරුවරයා මතක් කරනවා මෙහෙම එකක්. මේ තරගෙන් පරදින කෙනාට අනිවාර්යෙන් දරුම් ගන්න වෙනවා. දැන් අර තරගෙ තිබ්බ ආතතිය තවත් වැඩි. දැන් ඉස්සෙල්ලා නම් තිබුණේ තරගෙ දිනා ගන්නවා කියලා. දැන් එහෙම නෙමෙයි. ජීවිතේ වෙනුවෙන් සටන. දැන් එක පැත්තක ඉන්න ශිෂ්‍යයා අනිත් ශිෂ්‍යව පරාද කරන්න එක එක විදි උපක්‍රම යොදනවා. එන්ඩෙන්ඩ තරගේ උද්වේග කරගතිය වැඩි වෙනවා. එන්ඩෙන්ඩ දාඩිය දාන්න ගන්නවා, නොසන්සුන් ගතිය වැඩි වෙනවා. එක වෙලාවකට හිටගෙන සමහර කට්ටිය සමහර මේ ශිෂ්‍යෙක් චෙස් අදිනවා. අනිත් කෙනා කල්පනා කර ඉන්නවා. ඇයි දැන් මෙතන තියෙන්නේ අතරම ජීවිතයත් මරණයත් අතර සටන. අන්තිම මොහොතේදී මේ ශිෂ්‍ය දෙන්නට මතක් වෙනවා නෑ අපි ආවේ සත්‍ය හොයන්නනේ. සත්‍ය හොයනවා නම් මං අනිත් කෙනාට දිනුම ලබා දිය යුතුයි. මැරිලා හරි කමන්නේ මම සත්‍ය හොයා ගන්නවා.
ඒක මනිත් කෙනාටත් හිතෙනවා. මේක බලන්න රිද්මේ හරිද? මුලින් පටන් ගත්තේ තරංගයක් විදියට. හැබැයි කිව්වම මරුන් කණ්ඩනවා මේකේ පරාද වෙන කෙනාට කියලා. අර දෙන්නටම තරංගේ අතික්‍රමණය වෙලා ජීවිතේ බේර ගැනීම සටනට එනවා. ඒ ජීවිතේ බේරා ගැනීම සටන ඉස්සරහට යනකොට ඒගොල්ලන්ටම තේරෙන්න ගන්නවා ජීවිතේ බේරා ගන්න නෙමෙයි අපි අදාවේ සත්‍ය හොයන්න. ඒ හින්දා දෙන්නගේම අර තිබ්බ තීව්‍ර ගතිය එන්න අඩු වෙලා යනවා. ඩයිලුට් වෙනවා. ඔහොම ඔය තියෙන උච්චාවචනය එක තැනකදී ඉහළට ගිහලා එක තැනක පල්ලෙහාට ගිහලා නතර වෙනව නෙමෙයි. ඔක දිගින් දිගට තරංගේ පුරාවටම තියෙනවා. අවසානයේදී චෙස් බෝඩ් එකේ දෙන්නගෙම සමාන ඉත්තු ගානක් ඉතුරු වෙනවා. එක්කෙනෙක් ඉස්සරහට යනකොට එයාත් ඒ ඉත්තව කැපුවා නම් අනිත් පැත්තෙන් ඒ ඉත්තව කපන මට්ටමට එනවා. උඹ ඇවිල්ලා කවුද දිනන්නේ කවුද පරදින්නේ කියන තැනට ප්‍රශ්නයක් එනවා. දෙන්නටම දාඩිය දානවා, දෙන්නටම සත්‍ය හොයාගන්න වෙන්නෙත් නැහැ. දෙන්නට කවුරු මැරෙයිද දන්නෙත් නැහැ. දැන් මේක සම්පූර්ණ කාලගොට්ටියක්. ගුරුවරයා බලන් හිටියා. අවසානයේදී මේ ඊටාම ආතතිය උද්වේගකර අවස්ථාවේදී ගුරුවරයා නැගිටලා එක සැරේම කරේ බෝඩ් එකට ගහුවා අතින්. ඉතුරු විසිකලා. ඔක තමයි සත්‍ය. ගුරුවරයා එතනදී පෙන්නවා තමන් එක පාර්ශවයක් තෝරගෙන ආත්මාර්ථකාමීව හැසිරෙන්න ගියොත් කවදාවත් දිනන්න වෙන්නේ නැහැ. කවදාවත් සත්‍ය හොයන්න වෙන්නේ නැහැ. ඒ වගේම අර තරංගේ ඇත්ත කරගෙන චෙස් තරංගේ ඇත්ත කරගෙන ජීවිතේ බේර ගන්න මුලින්ම උත්සාහ කරපු මිනිස්සු නෑ කොහොම හරි සත්‍ය අවබෝධ කරගන්න ඕනේ කියලා අනිත් පැත්තට බැන්නාම ඒකත් අර තරංගෙම කෑල්ලක් තමයි. ඒක 아무තු එකක් නෙමෙයි. අපිට හිතනවානේ නෑ දැන් අර දෙවෙනි තරයේදී නම් සත්‍ය අවබෝධ කරගනී කියලා. නෑ ඒගොල්ලෝ එහෙම කරන්නේ නෑ. මොකද ඒගොල්ලෝ චෙස් බෝඩ් එක ඇතුළේ ඉඳන් තමයි දැන් සත්‍ය හොයන්න දාන්නේ. චෙස් බෝඩ් එක අනිත් පැත්තට පෙරළුවම තමයි ඒ ගෝලෝ දෙන්නට තේරුනේ මේ චෙස් බෝඩ් එකට චෙස් අදින්න වාඩි වෙච්ච තැන ඉඳන්ම තමයි අසත්‍ය පටන් ගත්තේ කියන එක. ඊට කලින් ඒගොල්ලෝ සැනසීමෙන් හිටියා. හරිද? ඉතින් මම මතක් කරනවා අපිත් ඉන්නේ චෙස් බෝඩ් එකේ දෙපැත්තේ. අපි සමහරවිට සුදු පැත්ත සෙල්ලම් කරනවා අනිත් පැත්තට කළු පැත්ත සෙල්ලම් කරනවා. සමහරවිට ළඟින් ඉන්න ඉත්තවත් පයින් ගහලා එහා පැත්තට දානවා. මොකද ඉක්මනට අපිට තරඟ දිනන්න ඕනේ හින්දා. සමහරවිට අපි දෙගොල්ලම සමාන වෙනවා. එන් ඩ්‍රෝ වෙනවා. සමහරවිට අපි වාසි පැත්තෙන් යනවා. සමහරවිට අපේ රජතුමාව කපාගෙන අනිත් පැත්තේ මිනිස්සු එනවා. ඒ වෙලාවට ගහනවා, මරනවා, කොටනවා, බයිනවා, හූ තියනවා ඔය ඔක්කොම කරනවා. ඔය ඔක්කොම කරන්නේ අමතක කරන්න එපා චෙස් බෝඩ් එක ඇතුලේ. යම් දවසක තමන්ට වඩා නුවණක් තියෙන, තමන්ට වඩා බුද්ධියක් තියෙන, තමන්ට වඩා ඉහළ අවබෝධයක් තියෙන කෙනෙක් ඔතන ළඟ හිටියොත් එහෙම ඔයාලට චෙස් ඉත්තොන්ගෙන් චෙස් ක්‍රීඩාවෙන් දිනන්න උගන්නන්නේ නැහැ කවදාවත්. අනිවාර්යෙන් කරන්නේ හොඳට අදින්න දීලා යටින් බෝඩ් එක පෙරලා දාන එක. බෝඩ් එක පෙරලනකොට තමයි තේරෙන්නේ අපි දරන් හිටපු මතවාද ටික, පට්ටන් ටික, අර අපේ තියෙන පම්පෝරි කතා ටික, අපේ තියෙන අර උද්දච්ච ගතිය, අපේ තියෙන මනසේ අර අපි කියන්නේ ඊගෝ කියන, අපේ තියෙන අර මමත්වය, ඔය ඔක්කොම ටික තේරෙන්නේ චෙස් බෝඩ් එක පෙරලනකොට. මෙච්චර කාල නඩත්තු කරලා තියෙන්නේ මෝඩ මුලාසහගත පිස්සුවක් නේද කියන්නේ. ඉතින් ඔතනට එන්න ලේසි වෙන්නේ නැහැ. මම ඉතින් කතාව කිව්වේ අපි අර මනුස්සකම හදාගත යුතුයි සහ ආත්මාර්ථය පිණිස. ආත්මාර්ථකාමීත්වයේ පිණිස නෙමෙයි ආත්මාර්ථය පිණිස හික්මිය යුතුයි කියලා කිව්වේ. ඔන්න ඔය තියෙන මෝඩ විකාර සහගත ජීවිතය තේරුම් ගන්න. මම දන්නවා ඉතින් අපි එක එක්කෙනා එක එක වයස්වල එක එක මට්ටමින් චෙස් ගේම් එක ප්ලේ කර කර ඉන්නේ. සමහර කට්ටිය දිනන්න ඕන වෙන්නේ නැති. හැබැයි අමතක කරන්න එපා. එක ඉත්තේ හරි හැබැයි ඉතුරු නම් ඕනලාක අපිව චෙක්මේට් කරන්න පුළුවන්. අපේ ඉත්තු ගොඩාක් හිටියා කියලා හිස උදුමා ගන්නත් එපා. අපේ ඉත්තු හුඟක් අඩුයි කියලා දුක් වෙන්නත් එපා. අපි දෙගොල්ලන්ගේම සමානව තියනවා කියලා මධ්‍යස්ථ වෙලා ඉන්නත් එපා. මේක තීරමක් වෙන්නේ නැහැ. මොකද බෝඩ් එක ඇතුලේ ඉන්නකම් ඔය හැල්මේ දිවිලා තියෙනවා. ඉතින් ඒ හින්දා මම ඒක මුලින්ම ඔයගලන්ට ප්‍රශංසාත්මකව ස්තුතිපූර්වකව මතක් කළේ මේ කාලේ තමයි චෙස් ක්‍රීඩාව හොඳට ඉගෙන ගන්න එක සහ චෙස් ක්‍රීඩාවෙන් අයින් වෙන එක හොඳටම කරන්න පුළුවන්. වයසට ගියාට පස්සේ චෙස් උගන්නන්න වෙන්නේ නැහැ. ඒ බෝඩ් එක ඇතුලේ මැරලා යන්න වෙනවා. චෙස් ගැන ඉගෙන ගන්නවත් වෙන්නේ නැහැ. වයසට ගියාට පස්සේ ඔය චෙස් බෝඩ් එක පෙරලන්න එනකොට පෙරලන්න එන මනුස්සර ගහලා බලනවා. මොකද තමන්ගේ එච්චරටම මානසිකත්වය අර චෙස් බෝඩ් එකටම ගිහිල්ලා ඉවරයි. ඉතින් ජීවිතේ චෙස් වලට දෙන්න එපා. මොකද චෙස් බෝඩ් එක කියන්නේ ක්‍රීඩාවක් විතරයි. ඔක ක්‍රීඩාවක් විතරක් බව තේරුම් ගන්න එක තමයි අමාරු. තරුණ කාලේ නැත්තම් යමක් හොයන්න පුළුවන් කාලේ තමයි ඕනම තරගයක් ආසාවෙන් බාරගන්නෙත්. ඒ වගේම කැමැත්තෙන් දෙහිතක් නැතුව ඒ ක්‍රීඩාවෙන් අයින් වෙන්න පුළුවන් මානසිකත්වය තියෙනෙත් ওই කාලෙම තමයි. ඒ හින්දා මම ඒකයි අර මුලින් මතක් කරෙත් අපේ මේ ගන්න පන්නරේ නැත්තම් මේ ගන්න වීරය හැමෝම මේ අද දවසේ විතරක් හමාර කරන්න එපා. මොකද ඕගොල්ලන්ගේ ජීවිතේ තව ඉස්සරහට හුඟක් යන්න අවස්ථාවක් තියෙයි. එක එක පැතිකඩ ලෝක ඉවරයි. හැබැයි මේ හැමතරම තේරුම් ගන්න ඕගොල්ලෝ තව මූව් එකකට තමයි යන්නේ කියන එක. එක්ක නයිට් කෙනෙක් අදී නැත්තම් රුක් කෙනෙක් අදී නැත්තම් පෝන් කෙනෙක් අදී නැත්තම් බිෂප් කෙනෙක් අදී සමහරවිට කුයින් අදින්නත් එයි. හැබැයි ඔයගොල්ලෝ අමතක කරන්න එපා. ඔයගොල්ලෝ බේර ගන්න හදන රජතුමාව ඔයගොල්ලෝ ආරක්ෂා කර ගන්න හදන චෙස් බෝඩ් එකේ රජතුමාව කවදාවත් ආරක්ෂා කරන්න වෙන්නේ නැහැ. කොහොමවත් බෝඩ් එක පෙරලනකොට ඔක්කොම ටික වැටෙනවා. ඒත් එකම ඔය බෝඩ් එක පෙරළුවට පස්සේ අර සෙල්ලම් කරනකන් දෙපැත්තේ කළු සුදු කියලා වෙන් වෙලා හිටපු ඉත්තෝ ටික අන්තිමට බෝඩ් එකත් එක දාන්න එකම බෑග් එකට. ඒකත් මතක තියාගන්න. හරිද? ඉතින් ඔය ඔක්කොම සෙල්ලම් පොරපිටි විතරයි. අන්තිමට හැමෝම එකම බෑග් එකට දාලා අරන් යනවා. ඒක මතක තියාගන්න. ඉතින් මට ආරම්භයක් විතර ඔක තමයි කියන්න ඕනේ. අපි හැමෝම අපේ සාමූහිකත්වයේ අපේ තියෙන මිනිසත්කම් අපේ තියෙන ගුණධර්ම ටික වඩා වර්ධනය කරගත්තොත් අපිට මේ ගේම් එකේ තියෙන රඟේ හොඳට බලලා
මේකෙන් අයින් වෙන්න පුළුවන් වටපිටාවක් හදාගන්න පුළුවන්. එහෙම වුණ නැත්නම් අපිට ඉතින් ඕනනම් මේ ගේම් එක ඇතුළේම ගහමරාගෙන එතනම බැලලා යන්න පුළුවන්. තෝර ගැනීම තියෙන්නේ ඔයගොල්ලන්ගේ අතේ. දිනනවද පරිදිනවද කියන එක තමන්ගේ අතේ තියෙන වගකීමක් යුතුකම. ඉතින් ඒ වෙනුවෙන් හැමෝම සත්‍ය හොයන්න උත්සාහ කරන්න කියන එක තමයි මට ආරම්භක විතර කියන්න තියෙන්නේ. හාමුදුරුවනේ මම ඔබ වහන්සේට යොමු කරන්න කැමති පළවෙනි ප්‍රශ්නය නූතනයේ තරුණ ප්‍රජාව ඉක්මන් කෝපය නිසා විහිළු දුරදිග යාම නිසා සමාජමය අර්බුදයක් පවා නිර්මාණය වෙනවා. මේට විකල්ප ධර්මයේ ඔබතුමාට ඔබ වහන්සේට කොහොමද දෙන්න පුළුවන් පිළිතුර? ඔය කතා කරන්නේ ගැටීම පැත්ත විතරයි. ඇලීමත් ඕක කොහොමමයි. මම එදත් මතක් කරා වගේ දැන් සාමාන්‍යයෙන් අපේ වයස් පරතර තියෙනවා. ඒ වයස්වල ඒ වයසට අනුරූප එක එක සිද්ධාමයන් අපේ ජීවිතවලට ස්වභාවයෙන් වෙනවා. ඒකට අර කියනවා වගේ භද්‍ර යවුණේ කියන්නේ ඕනම ගැටුම්කාරී තත්වයක ඕනම යුද්ධයක ඕනම කලකෝලහලයක ඉස්සරහම ඉන්න කට්ටිය. ඒ වගේම ඕනම තැනක ඇලෙනවා නම් ඒ කියන්නේ අපිට ආදරයෙන් බැඳෙනවා නම් රාගයෙන් ඇලෙනවා නම් ඒ තියෙන ඇලීමටත් එක පයින්ම ඉස්සරහට යන්නේ ওই කාලේ තමයි. ඉතින් අර ඒ හින්දා තමයි වැඩිහිටියොත් කියන්නේ ওই කාලේ තමයි දෙපැත්තට යන්න තියෙන ඒ සීමාව පටන් ගන්න තැන. මම හිතන්නේ දැන් නංගිල මල්ල ගත්තොත් නම් ඒ සීමාවෙන් යම් දුරකට ගිහිල්ලා තියෙනවා. ඉතින් අර භද්‍ර යවුණේ කියන එකේ තියෙන ස්වභාවික මනුෂ්‍ය ස්වභාවයක් තමයි ඔය මතක් කරේ ඔය ප්‍රශ්නෙන්. ඒ කියන්නේ ශනික කෝපය මොකද ඒකට ප්‍රත්‍ය මොකද්ද ඒකට විසඳුම කියන එක. ප්‍රධානම හේතුව තමයි ඔය ශනික කෝපය සහ ඊටාම දැඩි බැඳීම් ඇති වෙන්න අපි හිතන් ඉන්නවා මේ ලෝකය කියන එක අපිට ඕන විදිහටම අපිට කැමති විදිහටම අපි හිතන් ඉන්න විදිහටම පවත්වන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ මේකේ කිසිම දෙයක් අඩුපාඩුවක් වෙන්නේ නැහැ. හැමදාම මේක මේ විදිහටම තියෙනවා. මට ඕන විදිහට මෙයා ඉන්නවා. මට ඕන දේම මෙයා කරනවා. මට කවදාවත් අසතුටක් නැත්තම් මට කවදාවත් නොරුස්නා ස්වභාවයක් මේ මිනිස්සු මට කරන එකක් නැහැ. මට කවුරුත් බයින් එකක් නැහැ. මට කවුරුත් ගහන එකක් නැහැ. මට කවුරුත් අපි කියන්නේ විහිළු කරන එකක් නැහැ. මට හැමෝම ආදරයෙන් ආසාවෙන් ගරුත්වය දක්වයි. ඔන්න ඔය වගේ අපේ අතිශයින්ම අඳබාල චින්තනයක් අපිට තියෙනවා මේ ලෝකේ ඉන්න මිනිස්සු අපිට සලකයි කියන එක. මම ඒකයි අර මුලින් පටන් ගද්දිම කිව්වේ ලෝකේ මිනිස්සු අපිට සලකයි කියන චින්තනයේ නෙමෙයි අපේ තුල තියෙන්න ඕනේ. ලෝකේ මිනිස්සු මොනවා කළත් මම මගේ තියෙන හිතේ නිශ්චලභාවය කඩා ගන්න නැහැ කියන එක. ඒ කියන්නේ මට පෞරුෂයක් තියෙනවා නම් මේ ලෝකෙ මිනිස්සු මට මොනවා කිව්වත් මට පුළුවන් වෙන්න ඕනේ ගහක් ගලක් වගේ කෙලින් ඉන්න. ඒකට තමයි සරලම කියනවා නම් තරුණකම කියන්නේ ඔකට. තරුණකම තුල තියෙන ජවය අපි පාවිච්චි කරන්නේ ඕනම කෙනෙක් කියන ඕනම සුළු වචනයකට පවා ප්‍රතිචාර දක්වන්න. එනේ ඔකට කියන්නේ මේ ඔකට කියනවා respond and reaction කියන එක. අපි බොහෝ දුරට රියැක්ට් කරන්න දඟලන්නේ. ඒ කියන්නේ අපි කෙලින්ම ප්‍රතික්‍රියා දක්වන්නේ. ඔය කාලේ තියෙන එකම ප්‍රශ්නේ ඔක. කියන්නේ ඕනම දෙයකට අතිශයින්ම ඉක්මනට ප්‍රතික්‍රියාව දක්වන්නේ. ඒ ප්‍රතික්‍රියාව බොහෝ දුරට ඉවර වෙන්නේ ගැටුමකින්. ඒක තමයි මම හිතන්නේ ඔය ශනිකෝපේ ඊටාම ලස්සන තැන ඔයගොල්ලෝ හිතනවනම්. හැබැයි ඔයගලන්ට පුළුවන් නම් ඔයගලන්ට පොඩ්ඩක් සාවධානව ඒ Tamanට කේන්ති යන්න හේතු උනේ මොකක්ද කියලා පොඩ්ඩක් හොයන්න. අපි එහෙම හිතමු යාළුවෙක් කියලා බැන්නා. බැනපු ගමන් අනිත් පැත්තට බැනලා හො ගහන එක නෙමෙයි කරන්න තියෙන්නේ. පිරිමියෙක් නම් නැත්නම් තරුණයෙක් නම් තරුණ කාන්තාවක් නම් ඒක නෙමෙයි කරන්න ඕනේ. මොකද්ද එයා එහෙම කියන්න හේතුව කියන එක පොඩ්ඩක් බලන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට පොඩ්ඩක් කූල් ඩවුන් කරන්න පුළුවන් වෙන්නේ. සමහර අවස්ථා තියෙනවා එහෙමත් කරන්න බැරි. ඒ අවස්ථාව වලට නොයා ඉන්න තමයි මම මේ මූලික පියවර කියන්නේ. හරිද? ඒතර අපිට පුළුවන් නම් ඕනම හදිසි කෝපයක් එන්නේ අපිට නුරුස්නා දෙයක් ඒ දෙවනි පාර්ශ්වයෙන් වෙනවනේ. ඉතින් හොඳට හිතලා බලන්න අපි යම් කිසි කෙනෙක් සම්බන්ධව තරහ ඇති කර ගන්න අපි 100%ක් සුදුනොදු කියන එක. එනි මම හරියටම 100%ක් පර්ෆෙක්ට් නම් 100% පර්ෆෙක්ට් නම් ඕකේ නම් මට තරහ ඇති කරගන්න එක ප්‍රශ්නයක් නෑ. මොකද මම සර්ව සම්පූර්ණයිනේ. හැබැයි මං හිතනවා ඔයගොල්ලෝ අවංකව හිතුවොත් ඔයගලන්ට හිතරෙන් එක අපි කවුරුත් සර්ව සම්පූර්ණ නෑ. අපි අතින් ඕන තරම් අඩුපාඩු වෙනවා. අපිට ඕන තරම් අතපසුවීම් වෙනවා. ඒ අපි කරලා තියෙන අතපසුවීම් වලට මිනිස්සු තරහ ගත්තා නම් අද අපේ කෑලිත් නෑ. හැබැයි අපිට වඩා ප්‍රඥාවක් නුවණක් තියෙන මිනිස්සු මේ දරුවා තාම පොඩි, මෙයාට තාම තේරෙන්නේ නෑ, මෙයා ඉගෙන ගනි. ඔය වගේ ඊටාම කරුණාවෙන් අපේ තියෙන වැරදවල් වලට සමාව දීලා තිනවත් සමහරවිට අපි දන්නෙත් නැතුව. මෙයා කවදාරි හදා ගනි කියන එකට. ඉතින් ඒ හින්දා තේරුම් ගන්න අපිට ඇත්තටම මිනිස්සු විදිහට කිසිම තැනක අයිතියක් වගකීමක් නැහැ අනිත් මිනිස්සෙක්ට ගහලා බැනලා කොටලා කපලා විහිළු කරලා පහත් කරලා තාඩන පිටිලක් කරන්න. මොකද අපි විශේෂයෙන් දරගත යුතුයි අපි ළඟ එච්චර ලොකු ගුණයක් නැහැ. يعني මම 100%ක් පරිපූර්ණයි නම් මම එහෙම කරන එක කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි කවුරුත් එහෙම නැහැ. ඒ හින්දා ඔන්න ඔය මූලික ධර්මතාවය දකිනවා නම් මම 100%ක් පරිපූර්ණ නැතුව මම අනිත් මිනිස්සුන්ට කොහොමද ගහන්නේ බයින්නේ කොටන්නේ කපන්නේ විහිළු කරන්නේ කියලා මම පොඩ්ඩක් තේරුම් ගන්නවා නම් මම හිතන්නේ ඒ මට්ටමෙන්ම වෙන කෙනෙක් සම්බන්ධව කෝපයක් කුපිතභාවයක් ඇග්‍රෙසිව්ලි අපි රියැක්ට් කරන එක නතර වෙනවා. එතකොට අපිට පුළුවන් රියැක්ෂන් එක අයින් කරලා රෙස්පොන්ඩ් කරන්න. එනේ ප්‍රතිචාරය දක්වන්න. ප්‍රතික්‍රියාවක් දක්වන්න ගත්තොත් අනිවාර්යෙන් ගැටුමකට යනවා. හැබැයි ප්‍රතිචාරය දැක්වුවොත් ඕගොල්ලෝ රෙස්පොන්ඩ් කරොත් ඒක ඊටාම ලස්සනට ඒ සිටුේෂන් එක හැන්ඩල් කරන්න පුළුවන්. මම හිතන්නේ ඕක උනතන අද්දකීමේදී සාමාන්‍යයෙන් ඒ කාලේ වෙනකොටත්
අපි සාමාන්‍ය ඔය සිංහල වචෙන් කියනවා නම් වලි දා ගන්නවා කියලා කියන්නේ. එනි ගහ ගන්නවා කියද්දී ඇත්තම දෙපාර්ශ්වයෙන්ම ගහ ගන්න ඕනේ කියන චින්තනයේ ඉන්න පිරිසක් ඉන්නවා. හැබැයි ඔය හැමතැනම ඔයගොල්ලෝ හොඳට බලන්න අර සාධාරණත්වය වෙනුවෙන් මනුස්සකම් වෙනුවෙන් ඒක පොඩ්ඩක් නවත්තන්න. ඒ රණ්ඩුව නවත්තන්නත් අපේ මේ යාළුවෝ පිරිසක් ඕනලාවක් ඉඳලා තියෙනවා. ඒතර සමහරවිට අපි අන්ධභාවයෙන් ගහ ගන්න ගිහිල්ලා තිනවා තමයි. හැබැයි මට වඩා ඒ සිද්ධිය මට වඩා ඉහළ කොනකින් දැකපු මගේ යාළුවෝ මාව ඇවිල්ලා නතරලා දිනවා. ඔක් කරන එක හොඳ නෑ. ඔබ දන්නේ නැනේ මොකද්ද මේකේ පිටිපස්සේ කතාව? ඔයා දන්නේ නැනේ මේකට මොකද්ද හේතුව? එහෙද පොඩ්ඩක් ඉවසලා කතා කරමු කියලා ඕන තරම් පිරිස කියලා තියෙනවා. ඒකයි ඉතින් ඒ වගේ යහපත් මිත්‍රයෝ වටපිටාව ඉන්න එක අපිව හැමතැනින්ම බේරනවා. ඒ හින්දා තමන්ගේ වටේ මිනිස්සු යහපත් නැත්නම් තමන්ට කරන්න තියෙන එකම දේ තමයි තමන් යහපත් වෙන එක. තමන්ට පුළුවන් නම් ඕනම මිනිස්සෙගේ තියෙන එක හරි ගුණයක්, එක ක්වොලිටි එකක් තමන්ට තේරුම් ගන්න. ඒකම ඇති ඒ මිනිස්සයත් එක්ක රණ්ඩු නොවී ඉන්න. නිකන් සලෝ තේරුම් ගන්න කවුරු හරි නිසා ඕගලන්ට තරහක් ඇති වෙනවා නම් ඕගොල්ලෝ ඒ තරහ ඇති කරන්න හේතු වෙච්ච මිනිස්සයා කෙරෙහි අප්‍රමාණ කරුණාවක් ඇති කරගන්න ඕනේ. ඇයි? මේ මිනිස්සයා තමන්ට කියලා දුන්නා තමන්ට තාම තරහ යන බව. ඒ කියන්නේ උඹට තාම තරහ යනවා. ඒ හින්දා ওই තරහ පාලනය කරගනින් කියන කමටහන අර ඉස්සරහින් මිනිස්සයා මට දීලා ඉවරයිනේ. ඉතින් ඒකත් බලන්න තියෙනවා නම් එයාගේ තියෙන මේ ගුණයක් තමයි. මම දන්නවා සමහරවිට ඕක ලොකු මේ රණ්ඩුවකදී ඕ වගේ එකක් වැඩ කරන්නේ නැති බව. ඒ හින්දා රණ්ඩුවක් ඇති වුනහම රණ්ඩු නොවී ඉන්න දඟලන එක නෙමෙයි කරන්න තියෙන්නේ. රණ්ඩු ඇති නොවන තැනට තමන්ගේ පර්සනැලිටි එක තමන්ගේ තියෙන පෞරුෂත්වය හදාගන්න එක. හැම එකටම එල්ලෙනවා නම් අර මේ රණ්ඩුක එක්ක වගේ ඒකට කියන්නේ තරුණකමවත් ජවයවත් නෙමෙයි. ඒකට කියන්නේ ලාබාල සරල සිංහලෙන් කියනවා නම් සිඟිතිකම කියලා. ඒ මට්ටම නෙමෙයි ලාමක මට්ටම නෙමෙයි මිනිස්සෙක් වුණාම වෙන්න ඕනේ. ඕනම තැනකදී දරදඬු මානසිකත්වය නෙමෙයි මම මේ කියන්නේ. ඕනම තැනකදී මනුස්සකම ඉස්සරහට දාලා මනුෂ්‍යත්වයෙන් ගනුදෙනු කරන්න පුළුවන් මට්ටමයි එන්න ඕනේ. දරදඬු වුණා කියන එකත් එච්චර තේරුමක් ඇති නෙමෙයි. ඒ කියන්නේ ඕන දෙයක් කරපම් මම ඕන විදිහකට ඉන්නම් කියන එක නෙමෙයි මේක මම අදහස් කරන්නේ. වෙන දේ හරියට විශ්ලේෂණාත්මකව තේරුම් ගන්න පුළුවන් හැකියාවක් ගන්න ඕනේ. ඒකට තමයි මනුස්සකම කියලා කියන්නේ. ඉතින් ඒ හින්දා මේ ඔකට දෙන්න තියෙන සරලම උත්තරේ නම් ඕන කෙනෙක් තුල තියෙන ගුණය බලන්න කියන එක. හැබැයි ඒක වචනට සරල වුණාට ඒක ක්‍රියාත්මක කරනකොට ලේසි වෙන්නේ නැහැ. ඒ හින්දා අර මං ඉස්සලා කිව්වා වගේ රණ්ඩුවක් ඇති වුනහම වෛරයක් තරහාවක් ඇති වුනහම ඒකට ප්‍රතිචාර දක්වන්න ඒකෙන් ගැලවෙන්න උත්සාහ කරන එකට වඩා තරහාවක් වෛරයක් ඇති වෙන්නේ ඇයි කියන එක හොයලා ඒක නොවන තැනට තමන්ගේ ජීවිතේ පැවැත්වුවා නම් ඒක තමයි වටින්නේ. එහෙම වුණොත් රණ්ඩුවක් ඇති වුනහම රණ්ඩු නොවී ඉන්න ඕනේ නැහැ. රණ්ඩුවක් ඇති නොවීම ඉන්න පුළුවන් මට්ටමක් හදාගන්න පුළුවන්. ඒ මට්ටම බැලුවා නම් හරි. අපේ chat box එක හරහා ප්‍රශ්න කිහිපයක් යොමු කරලා තියෙනවා. නිර්මාංශ වීම දහමට බලපාන්නේ කෙසේද? මේ ප්‍රශ්න තමයි යොමු කරලා තියෙන්නේ. මෙමය. නිර්මාංශ වීම කියන එක සාමාන්‍යයෙන් අපේ ජීව විද්‍යාත්මක ශරීරයෙන් ගත්තත් නිර්මාංශ වීමේ ලොකු වාසි තියෙනවා. හැබැයි බටහිර විද්‍යාත්මකව ගත්තොත් එහෙම නැහැ කියන පැත්තට එන බරත් එහෙමම තියෙනවා. මම අපේ ශාසනීය පැත්තෙන් ගත්තොත් බුදුහාමුදුරුවෝ කොහෙවත් කියලා නැහැ නිර්මාංශ වෙන්න ඕනේ කියලා. මොකද බුදුහාමුදුරුවෝ දසමාංශයක් පනවලා තිනවා තහනම් කියලා ස්වාමීන් වහන්සේලාට. ඒ කියන්නේ ඔය අපි කතා කරන අලින්ගේ, කොටින්ගේ, අශ්වයන්ගේ, ඒ වගේම මිනිස් මස්, ඔය වගේ 10 ආකාරයක දසමාංශ තහනමක් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් පනවලා තිනවා. ඒකත් හේතුප්‍රත්‍ය ඇතුව. දේවදත්ත හාමුදුරුවෝ පංචවරයක් කියලා නෝනේ ඒක තමයි. ඒ පංචවරයක් කියන්නේ ඉල්ලීම් 5ක් යෝජනා කරනවා. ඒ තමයි භික්ෂුව ජීවිතාන්තය දක්වාම වෘක්ෂ මූලගත වෙලා ඉන්න ඕනේ. පිණ්ඩපාතයෙන් යැපෙන්න ඕනේ. ඔය වගේ කාරණා 5ක් කියලා එතන ඉල්ලන එකක් තමයි නිර්මාංශ යුතුයි කියන එක. එනේ කිසිම මාංශයක් වළඳන්න එපා කියන එක. බුදුහාමුදුරුවෝ ඒකට හා කියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ඒක පිළිගන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා ඒක කරන්න පුළුවන් කට්ටියක් ඉන්නවා ඇති. කරන්න බැරි කට්ටියක් ඉන්නවා. ඒ හින්දා ඒ අදාළ විදිහට ඒක පුහුණු කරගන්න කියලා. හැබැයි මෙන්න මෙහෙමයි. නිර්මාංශ වීම කියන එකේදී සහ මේ මාංශ අනුභව කරනවා කියන එතනදී. ඒ නිර්මාංශ වීමේ අනිත් පැත්තේ මාංශ අනුභව කිරීම, මාංශ භක්ෂය කියන එකම දෙයක් නොකර ඉන්න කිසිම විදිහකට සත්ව ඝාතනයකට අත තියන්න එපා. ඒ කියන්නේ මෙයා මට මරලා දෙන්න, මූ මට මේ උයලා දෙන්න කියන තැනින් ඕගොල්ලෝ ඇඟිල්ල දික් කරලා ඕගොල්ලෝ වෙනුවෙන් මරා ගත්තොත් ඒක ඇත්තටම අතිශය භයානකයි. මොකද අනිත් කෙනෙක්ගේ ප්‍රාණයක් ගත්තා වෙනවා. ඒක හිතන්න එපා කූඹියෙක්ද, මදුරුවෙක්ද, මේ අලියෙක්ද, කොටියෙක්ද, මිනිහෙක්ද කියන එක. තමන්ගේ මේ මොහොතේ චින්තනය කොච්චර ප්‍රබලද ඒ මට්ටමට ඕකේ අනිත් පැත්තට කරගෙන පුළුවන්. ඔකට හොඳම උදාහරණේ ලංකාවේ මේ කතාව වෙන්නේ මට මතකයි හිටිය කැලණිතිස්ස මහරහතන් වහන්සේගේ කතාව. කැලණිතිස්ස මහරහතන් වහන්සේ අන්තිමට පිරිනමන පාන්න වෙන්නේ උණු තෙල් කටාරමක් ඇතුලේ. ඔකට අතීත කතාව කියනවා. ඒ තමයි අතීත අත්භවයක මේ ස්වාමීන් වහන්සේ ඒ කාලේ කොළු ගැටෙක් වෙලා ඉපදෙනවා. පට්ටියෙන් කිරි දෝලා ගෙනල්ලා කිරිරත් කරනවා. මුට්ටියක දාලා. ඔය කිරිරත් කරනකොට මැස්සෙක් ඇවිල්ලා වහනවා. පළවෙනි සැරේ අයින් කරනවා, දෙවෙනි සැරේ අයින් කරනවා, තුන්වෙනි සැරේටත් එනවා. අර පොඩි ලේකා කල්පනා කරනවා මොන මලවදයක්ද මේක? ඔබ එනවනම් මම ඔහොමම හැඳි ගාලා දාන්නම් කියලා හැඳි ගාලා දානවා. ඒ හැඳි ගාලා දාපු එකේ විපාක වාරය තමයි උන්වහන්සේ රහත් වෙලා පිරිනමන පාණ්ඩත් අර වගේ මට්ටමකට වැටෙන්න උනේ. ඉතින් ඒ හින්දා බුදුහාමුදුරුවෝ මතක් කරලා තිනවා කර්මය සුළුයි කියලා හිතන්න එපා. මොකද සමහර මිනිස්සු කල්පනා කරනවානේ මේ මෙච්චර පව් කරන මිනිස්සු හොඳට ඉන්නවනම් දැන් මෙච්චර පින් කළා මොකද්ද අපිට වෙන සෙතේ කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ එතන කියලා තිනවා කිරි දෝපු ගමන් මිදෙන්නේ නැහැ. ටික කාලයක් යනවා මිදෙන්න. ඒ මිදෙනකොට
අපිට හිතා ගන්න බැරි මට්ටමින් අවාසිදායක වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි ඔගේ කර්ම පැත්තේ තියෙන ස්වභාවය. නමුත් නිර්මාංශ වීම සම්බන්ධව නැවත අපි තැනට ආවොත් සත්ව ඝාතනයකට අතහිත නොදී තමන්ගේ ජීවිතය රැක ගන්න පුළුවන් නම් වටිනවා. හැබැයි උතනදී කාරණා තව දෙකක් අපි බලන්න ඕනේ. ඒක තමයි වගකීම සහ වගවීම කියලා අර්ථ දෙකක් තියෙනවා. වගකීම කියලා කියන්නේ තමන්ම ඉල්ලලා තමන්ටම ඕනේ කියලා මරලා අනුභව කරනවා නම් එතන වගකීමක් තියෙනවා. වගකීමෙන් පිට වෙන්න කාටවත් බෑ. ලෝක ධර්මතාවයෙන් ලෝකෙ දින උසාවි වලින් තමන් කොච්චර බේරුණත් සර්ධ සාක්ෂිය හැමතිස්සෙම තමන්ට විරුද්ධව නැගී හිටිනවා. ඒකෙදි තමන්ට කාටවත් ගලවෙන්න බෑ. වගවීම කියන එක. ඒ තමයි අපි ඉපදිච්ච නිසා අපිට ශරීරයක් අපිට ජීවයක් ලැබිච්ච නිසා අපි නොදැනුවත්වම අනන්ත පරිමාණ සත්වය පිරිසක් ජීවිතය අහිමි කරගන්නවා. ඉතින් ඒ නිසා අපි හැමතිස්සෙම බලන්න ඕනේ නිර්මාංශයි කියලා හරි මේ ලෝකේ හොඳයි සුවයි සුන්දරයි කියලා දඟල ඉන්න එක නෙමෙයි. නිර්මාංශ වීම කයට සැහැල්ලුවක් මනසට සැහැල්ලුවක් වෙන්න පුළුවන්. හැබැයි ඒකම දරාගත්තොත් මම නිර්මාංශයි කියලා වගේ ලොකුවට දරන් හිටියොත් එහෙම සමහරවිට මාංශ අනුභව කරන මිනිසුන්ට වඩා මනසින් අමනුෂ්‍ය වෙන්න පුළුවන්. තේරෙනවද? ඒ කියන්නේ මස් කනවට වඩා අර කියන්නේ මේ වඩා භයානක දූෂණය තමයි ඇඟපත දූෂණය කරන එක නෙමෙයි. මනස දූෂණය කරන එක. එනි කෙනෙක් කවුරු හරි Taman නිර්මාංශයි කියලා අරගෙන මස් මාංශ අනුභව කරන කෙනාට පහර ගහනවා නම් පහත හෙලා දකින්නවා නම් ඒක අතිශය බානකයි. මොකද ඒක හොඳ තැනකුත් තියෙනවා මේ බුදුහාමුදුරුවෝ මතක් කරනවා මිනිස්සෙක්ගේ තියෙන වටිනාකම. මිනිස්සෙක්ගේ තියෙන වටිනාකම තිරිසනෙක් එක්ක ගන්නකොට අතිශයින්ම වැඩි. ඒතකොට අපි නිකමට හිතමු මිනිස්සෙක් මස් අනුභව කරනවා කියලා, නිර්මාංශ නැහැ කියලා. අපි මේ මිනිස්සයාට නිග්‍රහ කරනවා කියන්නේ මොකද්ද? තිරිසනෙට වඩා ගුණයක් තියෙන කෙනෙක්ට තමයි නිග්‍රහ කරන්නේ. ඒතකොට මස් මාංශ කන එක මස් මාංශ නොකන මිනිස්සුන්නේ මස් මාංශ කන කෙනාට බයින්නේ. ඉතින් මේ මිනිස්සයා අන්තිමට බැනලා තියෙන්නේ ඉහළ මට්ටමේ ගුණ තියෙන කෙනෙක්ට. ඒතකොට අර මස් මාංශ නොකා ඉන්න එකටත් වඩා සමහරවිට බාහනක වෙන්න පුළුවන් මේ බැනීම. එහෙනම් මම මෙතනදී මේ වපසරිය ආවරණය කළේ ඔයගොල්ලෝ සමහරලාට නිර්මාංශයි කියන එකකින් නැත්නම් වීගන් හරි ඔය වෙජිටේරියන් හරි මොන හරි විදිහකට ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නවනේ ඔයගොල්ලෝ කරන්නේ ලොකු දෙයක් කියන එක. ඒක ඕලන්ට ලොකු දෙයක් වෙන්න පුළුවන්. හැබැයි සාසනය අර්ථයෙන් ගන්නකොට ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. මොකද කන බොන ආහාරයෙන් පිරිසිදු වෙනවා කියන එක බුදුහාමුදුරුවෝ කොහොමද කියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ එකම දෙයයි කිව්වේ අනිත් කෙනාගේ ප්‍රාණය උදුරලා ගන්න එපා. අනිත් කෙනෙක්ට හිංගි හිංසා කරන්න එපා. අනිත් කෙනෙක්ගේ ජීවිතේ අපායක් බවට පත් කරන්න එපා. ඒක සත්තුන්ට විතරක් නෙමෙයි තිරිසන්නු දෙපා සිව්පා බහුපා සියලු දෙනාට ඔය කියන්නේ. ඒතකොට මම කියන්නේ මස් නොකා ඉන්න කමක් නැහැ. හැබැයි මිනිස් මස් කන්න හදන්න එපා. ඇඟෙන් නෙමෙයි ඒ තියෙන පීඩනය වෙන කෙනෙක්ට පිට කරන්න එපා. තමන් ඒක කරනවා නම් තමන් නිර්මාංශය නම් අතිශය වටිනවා ප්‍රශංසනීයයි. හැබැයි නිර්මාංශ වුණා කියන එකෙන් හිතාගෙන ඉන්න එපා. මරණ කොට නිර්මාංශයි කියන එකෙන් ඊළඟ ආත්මෙ ඉපදෙනකොට ඊළඟ අධ්‍යාය ඉපදෙනකොට මස්ම කන දරගෙන ඉපදෙන්න පුළුවන්. හරිද? ඒ දෘෂ්ටිය එච්චරට දරුණොත්. ඉතින් එහෙනම් මම මෙතනදී ඔයගලන්ට අදහස යෝජනාව ගේන්නේ මනස විවෘත කරගන්න. ආහාරයෙන් කෙනෙක් සුද්ධ වෙනවා නම් මේ ලෝකේ සුද්ධ ආහාර තියෙන්න බෑ. මේ ලෝකේ කොහෙවත් සුද්ධ ආහාර නැහැ. හරිද? මේ ලෝකේ කිසිම තැනක ජීවේ පවත්වන්න තියෙන ආහාර සුද්ධ නැහැ. හැමතැනම කොහෙන් හරි සත්වයේගේ දායකත්වයකට ගිහිලා තියෙනවා. හරිද? එහෙනම් අන්තගාමී වෙන්නේ නැතුව නිර්මාංශ වීමේ තියෙන සැහැල්ලුව ඒ තියෙන ජීවිතේ පවත්වන තියෙන සැහැල්ලුව ප්‍රයෝජනට අරගෙන ඔයාලා පුළුවන් තරම් ජීවිතයෙන් ගැලවෙන්න පුළුවන් උත්සාහය දාන්න. ඒ කියන්නේ ආහාරය නැත්තම් මාංශය හරි නිර්මාංශ වීම හරි අවශ්‍ය වෙන්නේ තමන්ගේ කුසගින නිවා ගැනීමේ පදනමටනේ. දැන් ඕගොල්ලෝ කොහෙවත් ලෙක්චර් එකක් ඇතුළේ ගිහිලා කියන්නේ නැහැ නේ මම නිර්මාංශයි කියලා. ඒක අදාළ නැහැ නේද එතනට. නිර්මාංශ වීම හෝ මාංශානුභවය පදනම වෙන්නේ අදාළ වෙන්නේ කන බොන තැනට. ඒක ඕගොල්ලෝ කන්නේ බොන්නේ ඇයි කියලා තේරුම් ගන්න. කන්නේ බොන්නේ සාමාන්‍ය ජීවිතේ ගැට ගහගෙන ඔහේ සතුටින් සොම්නසින් මේ පාඩුවේ ජීවිතේ ගෙවලා රසාවක් කරලා දරුණු ටිකක් හදාගෙන මැරලා යන්න නම් ඒක තේරුමක් නැහැ. හැබැයි තියෙන මොන හරි දෙයක් හරි කාලා මේ ජීවිතේ නැවත නොයිපදින තැනට ආයි මේ වගේ දුකක් කරන නොගහන තැනට එන්නේ කොහොමද කියලා කෙනෙක් හොයනවා නම් එයා ප්‍රශංසනීයයි. ආමගන්ධ සූත්‍රය ඔයගොල්ලෝ කියලා බලන්න අන්තර්ජාලයේදී ආමගන්ධ සූත්‍රයේ බුදුහාමුදුරු කියනවා ඔය කියන පිළිගඳ නෙමෙයි මම පිළිගඳ කියලා කියන්නේ කියලා. ඔය මස් මාළු වලින් එන පිළිගඳ නෙමෙයි බුදුහාමුදුරු පිළිගඳ කියලා කිව්වේ. කෙලස් ගඳ කිව්වේ. කෙනෙක්ට සුදු ඇඳුමක් ඇඳගෙන පව් වැඩ ඕන තරම් කරන්න පුළුවන්. ඒ වගේම කෙනෙක්ට අපිරිසුදු ඇඳුමක් අඳගෙන උපරිම සීලයක් දරන් ඉන්න පුළුවන්. ඒතකොට අපිට බාහිරින් හොයන්න බෑ යා කන්නේ මස්ද මාළුද එළවලුද පළතුරුද කියන එකෙන් එයා සිල්වත්ද ගුණවත්ද ප්‍රඥාවන්තද නැද්ද කියන එක. ඒ නිසා ඒ තියෙන ඒ බාහිර ඒ තියෙන තමන්ගේ ගුණය මනුස්ස ගුණය වැඩි දියුණු කරගන්න උත්සාහ කරන්න. නැතුව කොහෙවත් අවමානය අතිමානය ඒ මානවලට යන්න එපා. ඒක තේරුමක් නැහැ. එහෙම කරොත් එහෙම ඕගොල්ලෝ මස් නොකෑවට සෑහෙන ලොකු රීරි මාංශයක් කඩාගෙන කනවා. එහෙනම් මස් මාංශ අනුභවයෙන් වෙන්වීම ප්‍රශංසනීයයි. ඒක ඊටාම ගෞරව සම්පන්න ක්‍රියාවක්. ඒ වගේම මස් මාංශ නොකා ඉන්නවා වගේම කිසිම ආහාරයක් නොගන්න තැනට තමන්ගේ ජීවිතේ පත් කරගන්න පුළුවන් නම් නැවත නොයිපදින තැනට ගේන්න පුළුවන් නම් ඒක තමයි අතිශයම උත්කෘෂ්ඨ තැන. එතකොට තමයි බුදුහාමුදුරුවෝ මතක් කරපු ආමගන්ධයෙන් වැළකෙන්න නැත්නම් ඒ පිළිගඳ ගහන කමින් තමන් වැළකෙන්න කියලා කියපු ඒ බුද්ධ අවවාදේ ක්‍රියාත්මක වුණා වෙන්නේ.
එහෙනම් ඕක ප්‍රායෝගිකත්වයෙන් භෞතිකව ගත්තොත් ඕක වටිනවා. හැබැයි ආධ්‍යාත්මික පැත්තෙන් ගත්තොත් ඕක පොඩි සරල උපනිෂයක් විතරයි. ඕකින්ද මාන්නයක් ඇති කරගත්තොත් සත්‍ය අහගන්නත් වෙන එකක් නැහැ. මොකද මේ මාන්නය ඔළුවට ගැහුවොත් ඒක අමාරු වෙන්න පුළුවන්. එහෙනම් මාන්නයක් ඇති කරගන්න නැතුව සරලවම මේ ජීවිතේ පවත්වා ගැනීම පිණිස ජීවිතේ යථාර්ථය හිමින් පිණිස ආහාරය පාවිච්චි කරන්න. ඒ ආහාරයත් එක්ක ඔට්ටු වෙන්න යන්න එපා. මොකද ඒවත් එක්ක ඔට්ටු වෙලා කෙනෙක් කවදාවත් සුද්ධ භාවය ලැබුවේ නැහැ. ඒ තමයි මට එතන මතක් කරන් තියෙන්නේ. නිවසේදී අප බුද්ධ පූජා කොට එම ආහාර ඉවත් කරන විට සමහරුන් එම ආහාර අනුභව කරනවා. සමහරුන් සතුන්ට ලබා දෙනවා. අප කළ යුතු හරි දේ පැහැදිලි කර දෙන්න. ඔව්. එකක් මෙහෙමයි. අපි තාත්තට වත් පිඟානක් බෙදුවොත් එහෙම අපි ඒක ගිහිල්ලා කන්න හදන්නේ නැහැ නේ. අපි මේ වත් පිඟාන තියලා දෙනවා. මොකද අපි බෙදුවේ ඒක තාත්තට. හරිද? තාත්තා කොයි වෙලේ හරි කිව්වොත් එහෙම එහෙනම් මේක ඉතුරුලා තියනවා කන්න නැත්නම් මම අද කන්නේ නැහැ ඔයගොල්ලෝ කන්න කියලා. ඒකෝට තමයි අපි සාමාන්‍යයෙන් අපි සදාචාර සම්පන්න නම් අපි කරන්නේ ඒක තමයි. හරිද? මම ඒක උදාහරණයකට ගෙනාවේ. දැන් අහපු ප්‍රශ්නේ තමයි බුද්ධ පූජාව බෙදලා ඒ අවශේෂ බුද්ධ පූජාව සත්තුන්ට නැත්නම් මිනිසුන්ට දෙන එක හොඳද නරකද කියන එක. බුද්ධ පූජාවේ අවසානයේ කරන දෙයට වඩා මට මෙතන පොඩ්ඩක් කියන්න ඕනේ මේක. ඕගොල්ලෝ බුද්ධ පූජාවක් සකස් කරන්නේ ඇත්තම බුදු පියාණන් වහන්සේ සම්බන්ධව ඇතිවෙච්ච ආදරයේ ගෞරවය මුල් වෙලා නම් ඕගොල්ලෝ ඇත්තම ඔය බුද්ධ පූජාව නැත්තම් ඒ දාණය පිරිනමන්නේ බුදුහාමුදුරන්ට. හැබැයි ඕගොල්ලෝ අර නමට කරන්නම් වාලේක කරනවා නම් ඕගොල්ලෝ අතින් බෙදුවට බුද්ධ පූජාව කියලා ඕගොල්ලන්ගේ හිතේ හැමතිස්සෙම ප්ලෑන් එකක් තියෙනවා. මේක ඉතින් බුදුහාමුදුර කොහොමද වළඳන්නේ නැහනේ. මේක ඔය සතේට සර්පෙට දෙනවා කියලා. අන්න ඒ චින්තනය හරියන්නේ නැහැ. හරිද? ඕගොල්ලෝ තාත්තර බත් බෙදනකොට හිතන්නේ නැහනේ මේක ඔය බල්ලට දෙනවා නැත්තම් පූසලට දෙනවා කියලා. එහෙම හිතෙන්වත් අදහසක්වත් එන්නේ නැහනේ. හැබැයි ඕගොල්ලෝ බුද්ධ පූජාව බෙදනකොට ඕගොල්ලන්ගේ හිතේ අදහසක් එනවා නම් කොහොමද ඉතින් බුදුහාමුදුරුවද නැහැ ජීවමානව නැහැ ඒ හින්දා කොහොමද මේක නමට විතරයි තියෙන්නේ මේ ටික අපරාධේ මේක සතෙට සර්පෙට දැම්මොත් ඌ හරි කාලේ දීනි කියලා ඒ මතය නම් හරියන්නේ නැහැ. ඒකට හොඳ උදාහරණයක් තමයි ඔය අපේ බුදුහාමුදුරුවෝ පිරිනොම් පාලා එක්තරා තරුණ දැරිවියකට ආසාවක් ඇති වෙනවා බුදුහාමුදුරන්ට මලක් පූජා කරන්න ඕනි කියලා. එතුමිය මල් තුනක් අරගෙන යනවා වෙහෙර පැත්තට. ධාතුන් වහන්සේලා හිටපු චෛත්‍ය පූජා කරන්න. ඒ චෛත්‍ය පූජා කරන්න යන අතරමඟ කුලප් වෙච්ච හරකෙක් මට මතක හිටියේ එළදෙනක් ඇවිල්ලා ඒ ගෑනු දරුවියට ඇනලා මරණයටපත් කරනවා. ඒ මොහොතේම ගිහිල්ලා ඉපදෙනවා කියන සුගතියේ. එවලේ සක්‍ර දේවේන්ද්‍රයා මතක් කරනවා තිට්ටන්ති නිබ්බුතේ චාපි සමේ චිත්තේ සමේ පලං. බුදු පියාණන් වහන්සේලා පිරිනොම් පෑවත් බුදු පියාණන් වහන්සේලා ජීවමානව හිටියත් බුදු පියාණන් වහන්සේලා සම්බන්ධව ඒ චින්තනය උපදවාගෙන කෙනෙක් යමක් දුන්නොත් බුදුහාමුදුරු ජීවමානව ධර්මාන කාලයේ වැඩ හිටියාම යමක් පූජා කරා හා සමාන විනක් ලැබෙනවා කියන්නේ. ඒ හින්දා මෙතන බලවත් චින්තනය. ඒ හින්දා අපි අර හිතේ එකක් තියාගෙන අතින් තව දෙයක් කරලා හරියන්නේ නැහැ. බුදුහාමුදුරන්ගේ ස්වභාවය ගත්තොත් කියන දේම කරනවා කරන දේම කියනවා. එතකොට තමන් ඒ යම්කිසි පුද පූජාවක් කරන්නේ මොන අර්ථයෙන්ද කියන එක බලන්න. අන්නේ අර්ථය සුපහැදිලි නම් ආයි එක ගැන කතා කරන්න දෙයක් නැහැ. ඔගොල්ලෝ බුදුහාමුදුරන් නම් බුද්ධ පූජාව තියන්නේ බුදුහාමුදුරන්ගේ ගුණේ කෙරෙහි පැහැදිලා නම් බුද්ධ පූජාව තියන්නේ. ඒ බුද්ධ පූජාව බෙදනකොට තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවා කියන සංඥාවෙන් බෙදන්න බුදුහාමුදුරන්ටමයි මේ දාණය දෙන්නේ කියන අර්ථයෙන් බෙදන්න. ඒතකොට ඊටාම ලොකු ශ්‍රද්ධාවක් ගෞරවයක් සතුටක් සොම්නසක් එනවා. ඒක බෙදනකොට හිතන්න එපා බුදුහාමුදුරුවද නැහැනේ මේක වලදන්න කවුරුත් නැහැනේ. සතෙට සර්පෙට දෙනවා කියන එක තේරුමක් වෙන්නේ නැහැ. පැහැදිලි? ඒතකොට ඕගලන්ට ලැබෙන පින අයිති වෙන්නේ අර සතෙට දන් දුන්නා කියන තැනට. නැත්තම් බුදු කෙනෙක්ට කරපු උපහාරයට නෙමෙයි. ඒ හින්දා මට මතක් කරන්න ඕනේ මේ කාරණාව. එහෙනම් ඕගොල්ලෝ දක්ෂ වෙන්න තමන් තුල තියෙන චින්තනය ප්‍රායෝගිකත්වයෙන් ඉස්සරහට එළඹ ගන්න පුළුවන් විදිහේ වටපිටාවක් සකස් කරගන්න. එහෙම කරොත් මම හිතන්නේ ඔය උත්තරේ ඊටාම පෘතුල ඕගලන්ට හිතන්න පුළුවන්. ඕගලන්ට ඒකෙන් තව ටිකක් හිතලා මේ ශාසනයේ තියෙන ගැඹුර තව ටිකක් අවබෝධ කරගන්න අවස්ථාවක් ලැබෙයි. නැත්නම් ඕගොල්ලෝ අර කරන්නම් වාලේ කරොත් එහෙම ඒ තියෙන අවස්ථාවත් නිකරුණේ අපරාධේ මග හැරෙනවා. ඒ තැනට යන්නේ නැතුව තව ඒකේ තියෙන ගැඹුර හොයන්න. අමරේ ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුළුවන්ද? පාරමල්ලේ. අපේ හම්බුනේ මේ මම අර වහන්සේ අර එදා කියපු අර උපේක්ෂාව තමයි තියෙන ප්‍රශ්නේ කියන එක තව චුට්ටක් පොඩ්ඩක් තීව්‍ර කරලා දැනගන්න කැමතියි. ඒ වගේම අර මේ තව එක්තරා මට පොඩි ප්‍රශ්නයක් ආවා මේ පොඩ්ඩක් අර එහෙම පොඩ්ඩක් මම දහම් පොඩ්ඩක් එහෙම අහන නිසා පොඩ්ඩක් ආවේ අර දැන් අපෝ කියනෝනේ මේ පෙනෙන තැනදීම අවුලක් තියෙනවා. ඒ කියන්නේ අපි මේක අර කෙලස් දරාගෙනම ඉන්නවා කියන වගේ තැන. ඔව්. ඒතකොට ආමුරනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි එහෙම දරාගෙනම ඉන්නවා නම් දැන් උතන ගන්නේ අර උපංචිත මේ අර අතන තියෙනවනේ අර ආගන්තුක උපක්ලේශයන්ගේ කිලිටි වෙනවා කියන අදහස. හරි. එතකොට එහෙම තියෙද්දි එතනින් එහාට වෙකනේ. එතකොට දැන් අපිට මේ දරාගෙනම ඉන්නවා නම් එතනින් ගැලවීමකට යන්න කොහොමද එතන පාර හැදෙන්නේ කියන එක ප්‍රශ්නයක් ආවොත් මේ අනිත් එක තමයි අර කුසලයේ කියන එක හාමුදුරුවෝ කුසලතාවය කියන එකෙන් පොඩ්ඩක් පැහැදිලි කරා. ඒක මේ අර රාග දේශ මොහ වලින් තොර වීම කියන වගේ අදහසක් මට ඇහිලා තියෙනවා.
අකහඳුරු පොඩ්ඩක් ඒ දෙකත් එක්ක පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා අපිට. ඔව් කිසිම මම ඒකට උදාහරණයක් කියන්න ඔයාලට තේරුම් ගන්න. නිකම්ට හිතන්න මඩ තියෙන අත් දෙකකින් කොච්චර පිරිසුදුයක් ඇල්ලුවත් මඩකින් තොරව ඒ පිරිසුදුය අල්ලන්න පුළුවන්ද බැයිද? මඩකින් තොරව අල්ලන්න බෑ. අල්ලන්න බෑ. ඒක එක පැත්තක් සහ අපි හිතමු රාගදේශ මෝහයන්ගෙන් වියුක්ත. ඒ කියන්නේ රාගදේශ මෝහයන්ගෙන් වෙන් වෙච්ච සිතක් අපි තියනවා කියලා ගමුකෝ. හරිද? එහෙම. මට කියන්න ඇත්තටම රාගදේශ මෝහයන්ගෙන් වෙන් වෙච්ච හිතකට කවදාවත් රාගදේශ මෝහයන්ගෙන් බැඳෙන්න පුළුවන්ද බැයිද? බෑනේ. එහෙනම් රාගදේශ මෝහයන්ගෙන් වෙන් වුණා කියලා අපි හිතන් හිටියට රාගදේශ මෝහයන්ගෙන් වෙන්වීමකද තියෙන්නේ නැත්නම් රාගදේශ මෝහයන් බදාගන්න දරාගන්න ඇබ්සෝබ් කරගන්න පුළුවන් හැකියාවෙන්ද ඔය සිත තියෙන්නේ? ඔව් එහෙම තමයි තියෙන්නේ. අන්න ඒ අර්ථයෙන් තමයි බලන්න ඕනේ ඔක. පැහැදිලිද? එහෙම. ඒ කියන්නේ දැන් ඔහොම ගත්තොත් අපි නිකම්ම උදාහරණයකට පොඩි ළමයෙක්ට අපිට තියෙන තරහව, ගැටීම, ඊර්ෂියාව, ක්‍රෝධය, වෛරය මොනවත් නැහැනේ. අපි සාමාන්‍යයෙන් බලන විදිහට. එහෙම. එකෙන් කියනවාද එයා මේ නිර්මලයි, සුනිර්මලයි, සුපහන්, සුපිරිසුදුයි කියලා? එහෙම කියන්නේ. එහෙම නෑ නේද? ඔය ළමයා සුපිරිසුදුයි නම් බාහිර සමාජයේ කොච්චර කිව්වත් ඊර්ෂ්‍යා කරන්න ඒ වටපිටාව හැදුවත් කොච්චර කේන්ති ගන්න වටපිටාව හැදුවත් ඒ ළමයට කේන්ති යන්න බෑනේ. බෑ. හැබැයි ඔය ළමයා බාහිර තියෙන ප්‍රත්‍යයන්ගෙන් තමන්ගේ ජීවිතේට දේවල් අරගෙන අර පොඩි කාලේ හැමෝගෙම අතර ගිය ළමයා හැමෝත් එක්කම hina වෙච්ච ළමයා වැඩි විට පත් වෙනකොට තෝරාගත්ත පිරිසක් එක hina වෙනවා තවත් මිනිස්සුත් එක ගහ ගන්නවා. එහෙම වෙන්නේ කොහොමද? පැහැදිලි. ඒකට තේනවද අර මේ කෙලෙසයට හිතයි කියන තැන උතන තියෙන්නේ. කෙලෙසයට හිත කියන අර අපි අහලා තියෙන වචන හිතඩශී කියලා. අන්න ඒක තමයි අපේ ස්වභාවය. අන්න ඒ අර්ථයෙන් තමයි මම කිව්වේ සාමාන්‍ය සත්වයා, පුහුදුන් සත්වයා ඉන්නෙම කෙලස් ගොඩේ. ඒගොල්ලෝ නිකලස් වෙච්ච අවස්ථාවක් නැහැ. පැහැදිලිද? නිකලස් බව කියලා ඔය අපි ගන්නෙ කෙලස් අඩු වෙච්ච තැන. අර මල්ලි කියපු පළවෙනි තැනට ඕක සමානයි. අර මල්ලි කිව්වේ දැන් මධ්‍යස්ථ බව තමයි ලොකුම ප්‍රශ්නේ කියලා ඔබ වහන්සේ කිව්වා කියලා. ඔය සාමාන්‍ය මිනිස්සු හිතාගෙන ඉන්නේ නිකලස් කියලා මධ්‍යස්ථ බවට. තේරෙනවද? මොකද මධ්‍යස්ථ භවයේ අපිට ප්‍රශ්න නැහැනේ. ඔය පොඩි ළමයි ඉන්නේ මධ්‍යස්ථ භවයේ. ඒගොල්ලෝ දන්නේ නැහැ පෙරලෙනවද, ඇවිදිනවද, අම්මද තාත්තද අදාළ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන්ට බෙදීම් අඩුයි. බෙදීම් නැහැ නෙමෙයි. ඒගොල්ලන්ට තේරෙන මට්ටමේ බෙදීමක් නැහැ. හොඳට බලන්න මධ්‍යස්ථයි. නියුට්‍රල් කියන එකේ තේරුම මොකද්ද? උපේක්ෂාව කියන එකේ අපි දන්න තේරුම මොකද්ද? උපේක්ෂාව කියන්නේ සැපත් නැති දුකත් නැත්තනනේ. ඔව් ඒ වගේ. තරහත් නැහැ, ආදරයකුත් නැහැ. ඔය උතන හොඳට බලන්නකෝ. එතන තේරෙනව නේද? අපි දන්න බෙදීම් නැති තැන තමයි උපේක්ෂාව කියලා. අපිට අද ලෝකෙ බෙදන්න පුළුවන් නේ. ඒ සියලු බෙදීම් වලින් තොර තැනක් උපේක්ෂාව කියන්නේ. එහෙම. ඒ කියන්නේ උපේක්ෂාව ඇතුලේ ආදරය තියෙනවා නම් එතන උපේක්ෂාව නෙමෙයි තියෙන්නේ. හොඳේ වෛරය අනිත් පැත්තේ තියෙනවා. එහෙම. හරිද? එතකොට ඔය පොඩි ළමයා නැත්තම් ඔය අපි කතා කරන හිත් මට්ටම හැමතිස්සෙම ඔන්න ඔය මට්ටමේ තියෙන්නේ. ඒකට ලෝකයා පරිහරණය කරන ඕක නිවන විමුක්තිය පිරිසිදුයි කිසිම අවුලක් නැහැ වගේ කියලා. හැබැයි ඕක තමයි කෙලෙස් කඳ පටන් ගන්න මුල. නිකමට මම සරල උදාහරණයක් ප්‍රායෝගිකව කියනවා. මේ ලෝකේ සුපිරිසිදු පාට නැත්තම් ඊටාම මේ කිසිම කිලුටක් නැති පාට කියලා අපි අර්ථ ගන්නවනේ කොතනද? සුදු පාට. සුදු පාට නේද? ඔහොම හිතන්නකෝ. සුදු පාට රෙදි වලට නෙමෙයිද ඕනම ඩයි එකක් උරන්නේ. එහෙමයි. අන්න ඒක තමයි අපේ ස්වභාවය. ඊට පස්සේ කුසලතාවය කියන එක. ඔන්න ඔය කෙලෙස් කසට උරන්න පුළුවන්. නැත්තම් කෙලෙස් උරාගෙනම ඉන්නේ කියන ගතිය දැනගන්න Tamanට ස්කිල් එකක් තියෙනවනේ. ඔන්න ඕකට තමයි කුසලතාවය කියලා කියන්නේ. ඒක දැනගත්ත ගමන් අපි කෙලෙස් ගොඩේම ඉන්නේ කියලා එයා පෙරපසු නොවි එතනින් එළියට අඩිය තියනවා මිසක කවදාවත් ඕකේ තුල ආයි läගලා ඉන්නේ නැහැ. ඒක හරියට ඌරෙක්ට තේරුනොත් Taman ඉන්නේ මඩේ කියලා. හරිද? ඌරෙක්ට තේරුනොත් Taman ඉන්නේ මඩේ කියලා කුසලතාවය කියන්නේ මොකද්ද? මඩෙන් ගොඩ යන්න තියෙන දක්ෂතාවය. අවුනේ දැන් පොඩි හමුලෝගේ පැහැදිලි කිරීම වටිනා හැබැයි ගැටලුව තියෙනවා අවුනේ. එතකොට මේ දැන් අපි සමහර කෙනෙකුට දැන් අපි ආරම්භ මට්ටමේදී එතනට අපිට යන්න පාරක් හැදෙන්නේ මේ එතකොට නිකන් පොඩ්ඩක් මගේ භාෂාවෙන් පොඩ්ඩක් නිකන් අර නිකන් අමාරුවේ වැටෙන වගේ තනක කියන්නේ අර සරලව ගත්තොත් ඉස්සර අපිට මේක හොයාගන්න බෑ කියලා වගේ එකක් තිබුණා නේ කවදාවත් නිවන් දකින්න බෑ වගේ තනක්. ඔව්. يعني ඒක එක්තරා මගේ කාලයක් තිබුණා මේක කරන්න වෙන්නේ නැහැ කිය. කරන්න වෙන්නේ නැහැ කියලා. හැබැයි ඒ වගේ තැනකට වගේ නිකන් කළු වුණා වගේ එකක් ඒක මේ අඩුපාඩු නෑ මෙහෙමයි නේද? ඒක දැන් ඒ දවස්වල ඒක අතහැරලම දාලා තිබ්බේ. නමුත් දැන් එහෙම කරන්න බෑ කියලා හරි හිතෙනවා නම් ඒකේ අනිත් පැත්තට අහන්න පුළුවන් නේද ප්‍රශ්නයක්? එහෙනම් ඔබ වහන්සේලා කොහොමද කරන්නේ කියලා. ඒක එතනම තව ස්ථාවර හයියක් එනව නේද? එහෙනම් කරන්න පුළුවන් කියලා. එහෙමයි. ඒකයි මම කියන්නේ කාසිය දෙපැත්ත උතන එක පැත්ත බලන්න එපා අපරාධ.
එහෙමයි. ඉතින් ඒ හින්දා මෙහෙමයි. ඒක තමයි මලි මෙහෙමයි. ඔය සිද්ධියේදී දැන් මලට හිතෙන්න පුළුවන් දැන් ඒ කියන්නේ නිකන් අපිව අතරමං වුණා වගේද කියලා. නෑ එහෙම නෑ. ඔය කාරණාව දැන ගැනීමම තමන්ගේ තියෙන කුසලතාවය වැඩි දියුණු වීමක්. ඒ කියන්නේ දැන් තමන් දන්නවා මෙහෙම සිද්ධියක් මේකේ තියෙනවා. එහෙනම් අපි හිතන කෝණයට වඩා වෙන කෝණකින් මේක බලන්න වෙනවා කියන එක. එතකොට තමයි තමන් තුළ ඇතුළෙන්ම එන්නේ අර අපි කියන්නේ ඇතුළාන්ත කටහඬ අවදි වෙන්නේ. හරි එහෙනම් මේක හොයපන් කියන එකට. පැහැදිලිද? එතකොට තමයි අර කවුරු මොනවා කිව්වත් තමන් ඒ ආධ්‍යාත්මික මාර්ගයේ පැත්තට ඔළුව දාන්නේ කකුල තියන්නේ. ඒතර අනිත් ලෝකේ වැඩ මොනවද තිබ්බත්. එනේ උප්පරිමයටම හොයනවා. يعني අනිත් සියලු වැඩවලට තියෙන ඒ තියෙන අර ප්‍රමුඛතා ලයිස්තු අඩු වෙනවා. ධර්මයේ හොයන්න තියෙන ප්‍රමුඛතාවය වැඩි වෙනවා. ඔන්න ඔහොම තමයි කෙනෙක් ඉතින් ධර්මයේ ගවේෂණය කරන්න එන්නේ. ඉතින් ඒකට උපනිෂයක් තමයි අපි කතා බහ කරන්නේ. ඉතින් මම මට මතක තියෙන හැමෝටම සත්‍ය කියන එක ලෝකේ විද්‍යාමානෙන් ඉතාම කලාතුරකින්. ඒක අපිට අර සල්ලි තියෙන තාත්තලාට ඉපදිච්ච දරුවන්ට සල්ලි වල වටිනාකමක් නැහැ නේ. ඒ වගේ අද බුද්ධ ශාසනයක් තියෙනවා ඕන තරම් ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා කසාව දකින්න පුළුවන් ඕන තරම් පන්සල් විහාර තියෙනවා ඒ හින්දා අපිට ගාණක් නැහැ මේක. පැය 24න් බණ ඇහෙනවා. ඒ හින්දා ගාණක් නැහැනේ. බස් එකේ ගියත් කොහෙ ගියත් සූත්‍රයක් හරි පිරිතක් හරි ඇහෙනවා. ඉතින් ඒකේ තියෙන අර මට හිතෙන්නේ වටිනාකම අඩු කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ වැඩිපුර ඕනම දෙයක් අහන්න ඒක සාමාන්‍ය නෝනේ. හැබැයි මම කියන්නේ ඔයගලන්ට ඒ එච්චර මිනිස්සු මේක පස්සේ පන්නන්නේ ඇයි කියන එක ඔය කාලේ හොයනවා නම් ඒක තරම් වටිනාකමක් තව නැහැ. දැන් පටන් ගත්තොත් අන්තිම වෙනකොට හරි කරගන්න පුළුවන්. හරිද? මම කියන්නේ බැරි මොනොත් හරිද වර්ස්ම සෙනාරියෝ එක ඒක. හැබැයි කෙනෙක් මේකට බහැලා හෙව්වොත් අමාරු වෙන්නේ නැහැ. එහෙමයි. මට ආවනේ පොඩි උපදේශයක් විදිහට දෙන්න පුළුවන් නම් ආවනේ එතන ඒ මට්ටම පොඩ්ඩක් තව තීව්‍ර කරගන්න පුළුවන් මා විසින් කළ යුතු මාවර වැඩ පිළිවෙලක්. ඔව් මෙහෙමයි වලේ සරලවම කියන්නේ වැඩිපුර වෙලාවක් යොමු කරන්න ලෝකේ තියෙන යථාර්ථය මොකක්ද කියන එක තේරුම් කරගන්න පුළුවන් මට්ටමේ සාකච්ඡා වලට සංවාද වලට ඒ සෙවීමට කාලෙ වෙන් කරගන්න. ඒ කාලෙ වෙන් කරගන්න නම් ඕගොල්ලන්ට වෙනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ආටෝප විප්‍රකාර වැඩ වලින් ජීවිතය අයින් කරගන්න. එතකොට වෙනවා සීලයක් සමාදන් වෙන්න. මොකද සීලයක් හරි සමාදන් වුණොත් තමයි තමන්ට මතක් වෙන්නේ සීල් ටික කැඩෙනකොට දැන් මම මේ පොඩි විකාර වැඩක් කරන්න යන්නේ ඒක හොඳ නෑ කියන එක. තේරෙනවද? නැතුව සීලෙන් පිරිසු වෙනවා කියලා නෙමෙයි මම කියන්නේ. ඒක පොඩි හයියක්. ඊට පස්සේ ඒ ලැබෙන වෙලාව පුළුවන් තරම් මේ ධර්මයේ හොයන්න යොමු කරන්න. ඒක මම හිතන්නේ අද දැන් අන්තර්ජාලයේ තාම උත්කෘෂ්ඨ ප්ලැට්ෆෝම් එකක්. ඔයගලන්ට ඕන විදිහකට මේක හොයන්න පුළුවන්. සහ අපේ තියෙන මාධ්‍ය අතිශය දියුණුයි. ඒකට සාකච්ඡා වලට, සංවාද වලට ඒ තියෙන විමර්ශනශීලීත්වය ඔයගලන්ගේ වැඩි දියුණු කරගන්න ඒ ප්ලැට්ෆෝම් ටික හොඳට පාවිච්චි කරන්න. එතකොට අර තියෙන අඩුපාඩු ටික තව ලෙහෙයි. මල්ලිට දැන්ට තියෙන ප්‍රශ්න ටිකට තව උත්තර හම්බෙයි. හිතුවේ නැති ප්‍රශ්න තව මතුවේයි. ඒක තමයි මේකේ තියෙන රසවත් භාවය. ඒ කියන්නේ දැන් අපි විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්නකොට ඔච්චර ඔක රසවත් වෙන්නේ අපි හිතන්නේ නැති පැති වලින් අපිට විෂය කරුණු වෙනවා. මේ වගේ දේවල් ලෝකේ කරන්න පුළුවන් කියලා තේරෙනවා. මේවා ඉගෙන ගත්තොත් සල්ලි හොයන්න පුළුවන් කියලා තේරෙනවා. ඔය තියෙන ආස්වාදයෙන් අපි ඕන විෂයක් හොයන්නේ. මට එතන කියන්න තියෙන්නේ මේ ලෝකයේ සියලුම විෂයන් වලට පදනම් වෙච්ච යථාර්ථය එහුවන ඔය ඕනම විෂයක තියෙන රසවත් භාවය 100ට කෝටි ප්‍රකෝටි ගාණකින් මේ විෂය ඇතුලේ තියෙනවා. ඉතින් ඒක හොයාගන්න උත්සාහ කරන්න අනිත් ඒවා හොයන්න උත්සාහ දානවට වඩා ඒක වාසි. එහෙමයි. හොඳයි අපි හොඳයි ඊතරවසන. අවසරයි අපේ හඳුරන්නේ. තව ප්‍රශ්නයක් තියෙනවා සමාජයට සාමූහිකත්වය අවශ්‍ය වන්නේ ඇයි? පොඩ හොඳ උදාහරණයක් තියෙනවා මේ වඳුරන්ගේ ක්‍රියාකලාපය. සාමූහිකත්වය සම්බන්ධ හොඳම පාඩම ගන්න පුළුවන් වඳුරන්ගේ. වඳුරන්ට වඩා වැඳිරියන්ගේ. ඒ තමයි ඔයගොල්ලෝ නිරීක්ෂණය කරලා බලන්න. ඔය වඳුරු පැටව්, ඔය රිලා පැටව් එහෙම ඕනම තැනක කණ්ඩ බොන්න බිමට පයින්නවනේ. බැරි වෙලාවත් ලොකු සද්දයක් ආවා කියන්නකෝ. ඒ කියන්නේ සතුන්ට පොඩි සද්දයක් ආවත් මාර අමාරු ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝගේ ජීවිතේ අනතුරක් කියලා ටක් ගාලා ඒගොල්ලෝ එහෙම වෙනවනේ. ලොකු සද්දයක් ආපු වෙලාවකට නැත්නම් අප්පුඩියක් හයියෙන් ගැහුවත් ඊටාම ෂණික වේගයෙන් වැඳිරි අම්ම ඇවිල්ලා තමන්ගේ වඳුරු පැටියව අරන් යනවා ගහවලට. ඊටාම ෂණිකව. කියන්නේ තප්පර කිහිපයක් ඇතුළත අපි හිතමුකෝ රිලා පැටව හිටියා කියලා 100ක්. ඒ 100 දෙනා තප්පර ගාණෙන් ගහවලට එක්කන් යනවා. අපි එළියෙන් නම් බලන් ඉන්නකොට අපිට තේරෙන්නේ ඒ වඳුරු පැටියගේ අම්මා වඳුරු පැටිය දිහා බලාගෙන ඉඳලා එහෙනම් තමයි ටක් ගාලා ඇවිල්ලා අරන් ගියේ කියලා. එහෙම එකක් නෙමෙයි එතන වෙන්නේ. වඳුරු අම්මලා තමන්ගේ පැටියද අනුන්ගේ පැටියද කියලා හොයන්නේ නැහැ. අහුවෙන්නේ මොන පැටියද කුදගෙන උඩට යනවා. අන්තිමට ඕක වෙන්නේ. ඔක්කොම පැටවු ටික බේරිලා. ඩාවින්ගේ පරිණාමවාදයට අනුව ඩාවින් සමහරවිට කියලා තියෙනවානේ වඳුරන්ගෙන් තමයි පැවතගෙන එන්නේ කියලා. ඒ වඳුරන්ගේ තියෙන යහපත් ගුණය අපෙන් හැල්ලා තියෙන්නේ. පරිණාමවාදී හරි කියලා ගත්තොත් දැනට. හරිද? ඉතින් ඒ හින්දා මේ සාමූහිකත්වයේ උඩට නිදසුනක් නැහැ ඉතින් අතරම. ඒ කියන්නේ සාමූහිකත්වය කියන්නේ මට පැවිලා තියෙන කොටස මම කරලා ලොක්කා වගේ පැත්තලා ඉන්න එක නෙමෙයි. මට වැඩිපුර හැකියාවක් තියෙනවා නම් අනිත් කෙනාට උදව් කරලා ඒ එතන තියෙන தත්ත්වය උස් කරන්න. එතන තියෙන தත්ත්වය තව ඉහළට නගා සිටවන්න. ඒ දේ කළ යුතුයි දෙසරයක් හිතන්න නැතුව. ඔක මම හිතන්නේ මේ විශ්වවිද්‍යාල සංස්කෘතියේ සෑහෙන ප්‍රශංසනාත්මක කරුණක් ඔක මම දකින්නේ. විශේෂයෙන්ම කැන්ටිමේදී ඒ ළමයින්ගේ තියෙන ක්‍රියාකාරීත්වය. කැන්ටිමේදී අපි කවදාවත් හොයලා නැහැ මේ යාළුවා
පොහොසත් පැලැන්තියද දුප්පත් පැලැන්තියද වත්කම කවුද තාත ජනාධිපතිව හොයලා නැහැ. මං ළඟ තියෙනවා නම් බත් පාර්සලය මම ඒක දිගාරින්නේ ඔක්කොම ටික කට්ටිය ඇවිල්ලා කන්න කියලා. අනන්ත වාර තියෙනවා සමහරලාට එක බත් ඒ කියන්නේ මම ගෙනහපු බත් එකේ නිකන් බත් ඇටයකට හවත් මම බලලා නැහැ. හැබැයි යාළු ටික කාලා තියෙනවා. හරිද? හැබැයි ඒකෙදි කවදාවත් දුකක් ආවෙත් නැහැ. මොකද අපි එච්චරට අපේ සාමූහිකත්වයක් තිබ්බා එච්චර එකමුතුකමක් තිබ්බා. අපි දන්නවා යාළුවෝ කට්ටිය කොහේ හරි ඉන්නවා නම් කවදාවත් කෙනෙක් අතහැරෙන්නේ නැහැ කියන එක. හරියට අර මේ වඳුරු පැටවුන්ට තියෙන විශ්වාසය වගේ තමයි කවදාවත් මේ වඳුරු පැටවුන්ගෙන් අම්බලා අයින් වෙන්නේ නැහැ කියන එක. ඉතින් ඒ හින්දා මම හිතන්නේ ඔය සාමූහිකත්වය කියන එක විශේෂ කරලා වෙන් කරලා හිතන්න එපා. ඕක තමයි මනුස්සකම කියන්නේ. ඕකට තමයි අතරම මේ තරුණකම කියන්නේ. ඕකට තමයි ජවයේ ශක්තිය කියලා කියන්නේ. අර මම මුලින්ම කිව්වා වගේ අපේ තරුණකම අපි පාවිච්චි කරන්නේ තමන්ගේ தත්ත්වය පාලනය කරගන්න, තමන්ගේ තත්ත්වය උඩ දාගන්න, තමන් පොරක් කියලා පෙන්නන්න නම් ඒක තේරුමක් නැහැ. ඔය පොරත්වය ඒ සිටුේෂන් එකකින් සිටුේෂන් එකට වෙනස් වෙනවා. හරිද? එදා රට රාජ්‍යවල් පාලනය කරපු මිනිස්සු පාරේ හිඟා කාලා මැරලා ගිහලා තිනවා. හරිද? අද හිඟා කාපු මිනිස්සු හෙට රජ වෙනවා. ඒ හින්දා ඒ වගේ අතිශයම අස්ථාවර ජීවිතයක අපි ඉන්නේ. ඒ හින්දා හිතන්න එපා තමන්ගේ තත්ත්වය රැකගෙන එකමුතුකමකින් අයින් වෙලා ආත්මාර්ථකාමීව ජීවත් වුණා කියන එකෙන් මහා සෙතක් සේවයක් වෙනවා කියලා කාටවත්. තමන්ටත් පාඩුයි අනුන්ටත් පාඩුයි. හැබැයි තමන් දක්ෂ වුණොත් තමන්ගේ තියෙන දේත් අනිත් කෙනාට ෂෙයා කරන්න. අනිත් කෙනාගේ දේත් තමන්ගෙම වගේ නැත්තම් තමන්ගේම සහෝදරයෙක් වගේ ඒ කෙනාගේ ජීවිතය දිහාත් බලන්න. ඒ මනුස්ස ඇහැකින් අනිත් කෙනා දිහා බලන්න තමන් දක්ෂ වෙනවා නම් සාමූහිකත්වය කියලා වෙනම ලේබල් ගහන්න ඕනේ නැහැ. ලේබල් ගහන්න වෙලා තියෙන්නේම අපේ මෝඩකම නිසා. ඔන්න උදාහරණයක් තියෙනවා. අද අපි දන්නවා ලංකාව ගත්තත් රට ලෝකයේ ගත්තත් ආගම් ಜಾති ගොඩාක් තියෙනවා. අපි ගත්තොත් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් එක ಜಾති අපිට ආගම් දර්ශන තියෙනවානේ. අපි ආගම් කියන්නේ හුඟක් ආගම් අපිට තියෙන හින්දා අපිට කාලයක් යනකොට තේරෙනවා හුඟක් මේ සංස්කෘතික වටපිටාවන් තියෙන හින්දා හුඟක් ಜಾතීන් ලෝකේ තියෙන හින්දා අපිටම කාලයක් යනකොට හිතනවා මේ වර්ගවාදයේ මහා මෝඩකම. මෙහෙම කොටස් කරලා වෙන් කරලා ජීවත් වෙන එක හරියන්නේ නැහැ. අපි හැමෝම එක පවුලක් එක රටක් වගේ ජීවත් වෙන්න ඕන කියලා. ඔක උඩින් බැලුවාම හොඳයි වගේ තමයි. හැබැයි එතන බලන්න ප්‍රශ්නේ හොඳේ. අපිම තමයි කොටු කරේ මෙයා මුස්ලිම්, මෙයා සිංහල, මෙයා කිතුණු, මෙයා කතෝලික කියලා අපිමයි වෙන් කරේ. ඊට පස්සේ අපිටමයි ඕන වෙලා තියෙන්නේ මේ හැමෝම එකයි කියලා හිතන්නේ. අපිම වෙන් කරලා අපිම හිතනවා අපි එකයි කියලා. තේරුමක් නැහැනේ. මිනිස්සෙක් නම් මනුස්සකම නම් අපේ ජීවිතේ වෙලා තියෙන්නේ. අපිට කවදාවත් බෙදීමක් එන්නේ නැහැ. මට ඒකමයි ආයි කියන්න තියෙන්නේ. විශ්වවිද්‍යාල කැන්ටින් ඇතුලේ කතෝලික, කිතුණු, මුස්ලිම්, ඉස්ලාම්, සිංහල, බෞද්ධ එහෙම වර්ගවාදයක්, වර්ණවාදයක් කොහෙවත් නැහැ. දේශපාලනයක් ඕකේ කතා වෙන්නේ නැහැ. හරිද? අපේ එකම දේශපාලනේ මනුස්සකම. එකම ආගම මනුස්සකම. එකම දර්ශනයේ යථාර්ථය. හරිද? ඔන්න යථාර්ථයේ හිවීමට කෙනෙක් මුල පිරුවා නම් මනුස්සකම හැදියාව එක පවුලක් කියන ගතිය, සාමූහිකත්වය, එකමුතුකම ඔය සමස්තය හැදෙනවා. මම හිතන්නේ අපි හැමෝම තම තමන්ගේ කෝණය, තම තමන්ගේ ජීවිත දිහා බලාගත යුතුයි. අපි කොච්චර කටින් කිව්වත් අපි මේවා කරනවා කියලා. අපි ඇත්තටම ප්‍රායෝගිකත්වයෙන් එහෙම වෙනවද කියලා. මට ඔකේදී හොඳ කතාවක් මතක් වුණා කියන්න. ගිය වසරේ මම හිතන්නේ ඔස්කා සම්මානය හෝ ඇකඩමි සම්මානය දිනාගත්ත හොඳම නළුවගේ සම්මානය ගත්තේ වකින් ෆීනික්ස් කියලා නළුවෙක්. ਉਹ තමයි ජෝකර් කියන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කළේ. එතුමාට මේ සම්මානය හම්බුනහම ඒ වෙලාව ඉතාම වටිනා වෙලාවක්. මොකද මුළු ලෝකයක් බලන් ඉන්න ඔය මේ තෑගි උත්සවය දිහා. එතුමා ලස්සන කතාවක් කියනවා. එතුමා කියනවා මේ අපි මිනිස්සු හැටියට සත්තුන්ගේ අයිතිවාසිකම්, මිනිසුන්ගේ අයිතිවාසිකම්, ලිංගික අපයෝජනයෙන් පොඩි ළමයින්ව මුදවන්න, මේ රටට ලෝකෙට සමානාත්මතාවය කියලා දෙන්න, ඊට පස්සේ හැමෝටම සතුටින් ජීවත් වෙන්න ඕන වටපිටාවක් හදන්න ඕන කියලා ලොකු ප්ලෑන් අපි ගහනවලු. හැබැයි අපිම මෙච්චර මේ සමානාත්මතාවය, සමගිය සමාදානය ගැන කතා කරන අසාධාරණට එන වෙන අපිම කැලේට ගිහලා ගහක් කපන් යනවලු කැලේට අසාධාරණී කරලා. ඒවලේ උපන් මේ වසුපැටියාගේ කිරි ටික අපි දොවාගෙන ආවිලා අපි වුණවලු මෙච්චර සාධාරණකම් ගැන කතා කරගෙන. මේ මිනිස්සු යාගේ කොණින් කිව්වේ මට ඉතර පෙන්වන්නුනේ අදහස් විතරයි. හරිද? ඒ වගේ අපි යමක් නිකන් ඔහේ කටින් කියලා අපි ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ නැත්තම් ඒක හුදු නිකන් නාට්‍යයක් වෙනවා විතරයි. අන්තිමට මිනිසුන්ටත් එපා නම් මේගොල්ලෝ කියෝ ඉන්න උනත් කරන්නේ නැහැ කියලා. මම ඒකයි කිව්වේ බුදුහාමුදුරන්ගේ ගුණයක් තියෙනවා යථාවාදී තථාකාරී තථාවාදී යථාකාරී කියලා. ඒ සරල අදහස තමයි බුදුහාමුදුරුවෝ කියන දේම කළා කරපු දේම කිව්වා. ඊට එහා මොනවත් කරේ නැහැ. අපේ වැඩේ තියෙන්නේ අපි සමහරලාට මේ ඔක්කොම දැනුමක් විතර අහගන්නවා. හැබැයි ආයි හෙට ඉඳන් ඉස්කෝලේ හරි කැම්පස් හරි රටක් මේ රස්සාවට හරි ගියාට පස්සේ ආයි අර පරණ හණිමිටියමයි. හරිද? එහෙනම් මම මේකේ අවධාරණය මතක් කරන්නේ මේ කියන උපමා කතන්දර ඔයගොල්ලෝ හුදු දැනුමකට ගන්න නැතුව ඔයගොල්ලෝ ස්වයංව චින්තනයකින් අවදි වෙලා බලන්න. ඔයගොල්ලෝ සාමූහිකත්වයෙන් වෙන් වුණොත් අසාධාරණකමට නැත්නම් Tamanට සාධාරණීය ඉෂ්ට කර ගැනීමට පමණක් නම් ඉන්නේ. Tamanට කවදාවත් ඒකේ සතුටින් සාමයෙන් ඉන්න පුළුවන්ද කියන එක. ඒකත් තේරුම් අපි හැමෝම මේ අපි ජීවිතයක් විදිහට ගත කරන මේ ලෝකයේ ඇතුලේ අපි කවුරුත් තනි තනි ඉන්නේ නැහැ. ඒක මේ භෞතික පණ නැති අජීවී වස්තු පවා අපිත් එක්ක සම්බන්ධකමකින් තියෙනවා. මොකද හැමදාම මතක් කරලා කියන්නේ අපේ තියෙන හෘදය නැත්නම් අපේ තියෙන ශ්වසන පද්ධතිය තියෙන්නේ ගහේ. ගහේ තියෙන ශ්වසන පද්ධතිය තියෙන්නේ
අපි ළඟ. මොකද අපි පිට කරන කාබන් ඩයොක්සයිඩ් මේ ශාක ප්‍රජාව ආශ්වාස කර ගන්නවා. ශාක ප්‍රජාව ප්‍රාශ්වාස කරන ඔක්සිජන් ටික අපි ආශ්වාස කරනවා. ඉතින් අපි දෙගොල්ලම සහෝදරයෝ තමයි. හැබැයි ඒගොල්ලන්ට පණ නැහැ අපිට පණ තියෙනවා. ඒ වගේ මම සරල උදාහරණයක් කිව්වේ අපි හැමෝම මේ ලෝකයේ ඇතුලේ ඉන්ටර්කනෙක්ටඩ්. ඒ කියන්නේ අපි අන්තර් සම්බන්ධ ජාලයක ජීවත් වෙන ජීවි කොටසක්. ඒ හින්දා අපිට අරයව මර්ධනය කරලා මට රජ වෙන්න බෑ. මෙයාව මර්ධනය කරනවා කියන්නේ ඒ මට්ටමින් මාවත් මර්ධනය වෙනවා. වැල්. ඔක හොඳ අර මට මතකයි එක රූපසරහනක් තිබ්බා. ඒ රූපසරහනේ තියෙන්නේ හරියට මෙන්න මේ වගේ එකක්. මෙහෙම තියනවා කියන්නකෝ මේ මොන හරි ස්තම්භයක්. මේක උඩ තියනවා මෙන්න මේ වගේ උඩ තියපු ලෑල්ලක්. මේ ලෑල්ලේ මේ පැත්තේ මිනිස්සෙක් ඉන්නවා. මේ පැත්තේ මිනිස්සු ටිකක් ඉන්නවා. මේ මිනිස්සයා කල්පනා කරනවා මේ කට්ටිය ඉන්න ඉඳලා මට රජ වෙන්න බෑ කියලා. ඒ හින්දා මේ මිනිස්සයා කරන්නේ මේ එක එක්කෙනාව පල්ලෙහාට දානවා. පල්ලෙහාට දාන්න මෙයාත් එහෙමම ඉස්සිනවා. අන්තිමේනා වැඩනකොට මෙයාත් පල්ලෙහාට යනවා. తాවකාලික රජු වෙනවා. හරිද? ඒ හින්දා එකත් තේරුම් ගන්න සමාජයේ ඉන්න යටම ඉන්න කෙනාගේ පටන් ඉහළම ඉන්න දැවැන්තයා දක්වා අපිට නොපෙනෙන රත්තරන් නූලකින් සම්බන්ධ වෙලා තියෙනවා. ඔය රත්තරන් නූල තමයි මනුස්සකම කියන්නේ. ඔය මනුස්සකම කොච්චර paludu වෙනවද? ඒ මට්ටමට නූල කැඩෙනවා. නූල කැඩනවා කියන්නේ සමාජයේ අස්ථාවරයි, අසමතුලිතයි, අසමබරයි. ඒතර ඉතින් ආයි ප්‍රශ්න තමයි. යුද්ධ කලකෝලහල ගැටුම්, තාඩන පීඩන ඔක්කොම පටන් ගන්නවා. ඒ හින්දා ඒ තැනට යන්න එපා. මේ අපේ සාකච්ඡාව තියෙන එතනට නොයා ඊට වඩා මනුස්සකමකින් ඊට වඩා ඊටාම වටිනා මේ ಗುಣධර්ම ටිකක් වඩාගෙන අපි මේ සත්‍ය හොයා ගන්නවා කියන තැනට මේක අදාළනේ. ඉතින් ඒ හින්දා සමාජයේ තියෙන ඔය තියෙන වපසරිය තේරුම් ගන්න. ඒතකොට අපිට හිඟා කරන මිනිස්සයා දිහා පවා ඊටාම මානසිකත්වයකින් බලන්න පුළුවන්. මේක මෙයාට මේක මට මේක අරයට මේක මට. එහෙම අපි අර වර්ගවාදයක්, කුලවාදයක්, ජාතිවාදයක්, කුලගෝත්‍රවාදයක් වෙන්නේ නැහැ. අපි හැමෝම එකවන්නෝ අපිට මේකට යන්න පුළුවන් කියලා තියෙනවා. ඒක තමයි අතරම ආගමකට එහා ගියපු දර්ශනීය වටිනාකම. දර්ශනීය කියන්නේ නිදහස් මානසිකත්වයක් තියෙන නිදහස් මිනිසුන්ගේ ජීවිතයේ පවතින තෝතන්න. ඒක තමයි ඒගොල්ලන්ට තියෙන එකම තැන. හැබැයි ආගම් විදියට කොටු වුණොත් ඒ කියන්නේ යම්කිසි සීමා මායිම් රාමුත් එක්ක අපි ඔට්ටු වෙනවා නම් අපිට කවදාවත් නිදහසේ ආගමක්වත් අදහන්න වෙන්නේ නැහැ සරලව. හරිද? මේ ලෝකයේ සතුරු සැනසීම යහපත නැත්තම් මනුස්සකම කොච්චර තියෙනවද මේ මට්ටමට ලෝකයේ සාමකාමී වටපිටාව සාමකාමී. කොච්චර මිනිස්සු අමනුස්සයිද, කොච්චර මිනිස්සු නපුරුයිද, කොච්චර කුහකයිද, කොච්චර ජඩයිද, පාදරයිද කියන එක මත මේ ලෝකේ පහත් පාපකාරී. ඒ හින්දා අපි බොහෝ දුරට අපි යමින් ඉන්නේ පාපකාරී පැත්තමයි. ඒ හින්දා මේ පාපකාරීත්වයෙන් ගැලවෙන්න තියෙන එකම මාර්ගයත් තමන්ට අවංක වෙලා තමන්ගේ තියෙන ගතිගුණ වර්ධනය කර ගැනීමමයි. ඒ කියන්නේ ඕගලන්ට පුළුවන් නම් මිනිස්සෙක් කෙරෙහි වෛරයක් ඇති කරගන්න ඕගොල්ලන්ටම අනිත් පැත්තට පුළුවන් හැකියාව තියෙනවා. ඒ මිනිස්සයා කෙරෙහි මෛත්‍රියක් ඇති කරගන්න. ඕගොල්ලෝ මෙච්චරකල් අනිත් මිනිස්සයව පෙරලගෙන තමන් උඩට යන්න නම් හිතන් හිටියේ. ඔය හිතින්ම ඕගලන්ට පුළුවන් හැමෝමත් එක්කගෙන ඉස්සරහට යන්න. අමතක කරන්න එපා මේ වටු කුරුල්ලන්ගේ කතාව. වටු ඇද්දෙක් එළුවා වටු දෙලක් වටු අල්ලන්න කියලා. වටු ටික එක දවසක් අහුණාට පස්සේ එක එක්කෙනා එක එක දේවල් කිය හිටියා. අපිට යන්න වෙන්නේ, අපිට මැරෙන්න වෙන්නේ. අපි හිත හදාගෙන ඉමු. මට අහුණා නම් ඔය වැද්දා මොහොත් මොන හරි කරනවා. ඔය වගේ එක එක කතා කිය හිටියා. හැබැයි ඔතන හිටපු එක වටුවෙක් මතක් කරේ මොකද්ද? අපි ඔය එක එක කයිවාරුක ගහ ඉන්නේ නැතුව අපි හැමෝටම පියාඹන්න පුළුවන් හැකියාව තාම තියෙනවනේ. අපි කවුරුත් මැරුවේ නෑනේ. එහෙනම් අපි හැමෝම එක වෙලාවෙ තටු ගැහුවොත් මේක උස්සන්න පුළුවන්. ඒ වගේ මිස්සුවා. ඔය ඊටාම හොඳ කියමනක් තියෙනවා. දර මිටියක් කඩන එක අමාරුයි. එක දර කොට්ටක් කඩන එක ලේසි. ඒ හින්දා තනියෙන් හිටියොත් කැඩෙන්න වෙන සම්භාවිතාව වැඩි. හැබැයි එකට හිටියොත් කඩන්න වෙන්නේ නැහැ මොකක්වත්. එහෙනම් පුළුවන් තරම් ඒ තියෙන එකමුතු බව, ඒ තියෙන අත්වැරේ තියෙන, ඒ පෞරේ තියෙන ශක්තිය පුළුවන් තරම් හදන්න. එහෙම වුණොත් තමයි ඔයගලන්ට චින්තන විප්ලවයක් නැත්නම් සමාජීය චින්තනයේ වෙනස් කිරීමක් කරන්න පුළුවන් වෙන්නේ. ඒක වැරදි පැත්තට කරන්න තියෙන සම්භාවිතාවය වැඩි. නොදැනුවත්කමින් අධර්මයට එකතුලා ඔයගොල්ලෝ යමක් කරොත්. හැබැයි ධර්මයට යොමු වෙලා සත්‍ය හොයන චින්තනින් ඔයගොල්ලෝ යමක් සමාජයට කරොත් ඒ දිහා බලන් ඉන්න බොහෝ බහුතරයක් ඔයගොල්ලෝ නිසා ඉන්ස්පයර් වෙයි. ඔයගොල්ලෝ නිසා ජීවිතේ අනිත් පැත්ත හරවගනි. ඉතින් ඒක ඔයගොල්ලන්ට තියෙන සමාජ වගකීමක්. මොකද ඔයගොල්ලෝ ඉස්සරහට ඉගෙනගෙන සමාජයේ තියෙන ඉහළ ස්තර වලට නම් යන්න හිතන් ඉන්නේ. ඒ වගේ තැන් වලට ගිහිල්ලා අමනුෂ්‍යකමට නැත්නම් තිරිසංකමට ඉඩ තියන්න එපා. ඒ තේරුමක් නැහැ. මොකද දැනුමින් කොච්චර Taman දියුණු වුණත් මනුෂ්‍යකම නැත්තම් එයා දැනුමින් දියුණු වෙච්ච අමනුෂ්‍යෙක් තමයි. ඔක හොඳ කතාවක් කියනවා. අර හිට්ලර්ගේ නාසි කඳවුරක හිටපු පොඩි දරුවෙක් පැනලා ඇවිල්ලා මිනිසුන්ට කියපු කතාව. ඒකේ කියනවා මම නාසි කඳවුරේ ඉන්නකොට මම දැක්කා අති දක්ෂ ඉංජිනේරුවරු මිනිස්සුන්ව මරන්න ගෑස් කුටි හදනවා. මම දැක්කා අති දක්ෂ අතිශය ප්‍රවීණ වෛද්‍යවරු මිනිස්සුන්ව මරන්න විස එන්න අතු දිනවා. මම දැක්කා ඊටාම කාරුණිකයි කියලා හිතන් හිටපු හෙදිවරු මිනිස්සුන්ව මරලා කෑලි වලට පැක් කරනවා. නැත්නම් කෑලි කපලා දාන්න තමන්ගේ අතුදව දෙනවා. ඒ පොඩි ළමයා කියනවා මට මේ අධ්‍යාපන ක්‍රමය සම්බන්ධව තියෙන්නේ අතිශයින්ම පීඩාකාරී එපා වෙච්ච අදහසක්.
ගුරුවරු මේක අහන් ඉන්නවා නම් ගුරුවරුන්ට මට කියන්න තියෙන්නේ දක්ෂ යක්ෂයන් සහ ඊටාම ප්‍රඥාවන්ත අමනුෂ්‍යයන් බිහි කරන්න එපා කියලා. දක්ෂ යක්ෂයන් සහ උගත් අමනුෂ්‍යයන් බිහි කරන්න එපා කියලා මතක් කරගන්න. ඉතින් ඒක ගුරුවරුන්ට එදා කිව්වට ශිෂ්‍යයන්ටත් ඔකම තමයි කියන්න තියෙන්නේ. මොකද ඕගොල්ලෝ දිහා බලාගෙන හැදෙන බහුතරයක් තව ඉන්නවා. හරිද? ඒගොල්ලෝ අනුගමනය කරන්නේ තමන්ගේ ප්‍රතිපදාවම තමයි. ඒ හින්දා තමයි කවදාවත් ඉහළ පැලැන්තිය තමන්ගේ චර්යාව වෙනස් කරගත්තේ නැත්තම් පහළ කට්ටිය ඉන්ෆ්ලුවන්ස් වෙන්නේ එතනින්. මහා කකුලුවා හරියට යන්නේ නැතුව පොඩි උන්ට කෙලින් වරින් කිව්වට එන්නේ නැහැ. තමන්ගේ චරිතය හදාගත්තොත් තමන්ගේ ගුණධර්ම ටික තමන් හදාගත්තොත් පිටිපස්සේ කටේ එන්න කියන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ කොහොමවත් පස්සෙන් එනවා. ඒ හින්දා පිටිපස්සේ හැරලා බැලුවාම සංවේගයටපත් වෙන්න නැත්තම් අපහසුතාවයටපත් වෙන විදිහේ ජීවිතයක් ගත කරන්න එපා. මොළයා බුද්ධියක් තියෙන කාලේ තමන්ට යම් දෙයක් කරන්න පුළුවන් කාලේ ඉහළම මට්ටමේ හොඳම දේ කරන මට්ටමට තමන්ගේ චරිතය හදාගන්න උත්සාහ වෙන්න. ඒකට ප්‍රධානම ඒකට අතිශයින්ම වැදගත්ම සාධකයක් තමයි ওই සාමූහිකත්වය කියන්නේ. මොකද අපි දන්නේ නැහැ මට වඩා දෙයක් මගේ යාළුවා දැනන් ඉන්න පුළුවන්. ඒතර මම එකමුතු නැත්තම් මම සමගි නැත්තම් මම මිතුරු නැත්තම් මට කවදාවත් ඒ දේ ලැබෙන්නේ නැහැ නේ. ඒක බලෙන් බයිබෝසයෙන් ගන්නත් බෑ. ඒක කවදාවත් වෙන්නේ නැහැ. ඊටාම කරුණාවෙන් ඊටාම මනුස්සකමකින් ආශ්‍රය කළොත් තමයි අපිට සමාජයේ පවා ආශිර්වාද කරන්නේ අපේ ගමනට. නැත්තම් එහෙම සමාජයේම තමයි එරෙහි වෙන්නේ අපේ තියෙන මෝඩකම් වලට. එහෙනම් ඒක ඔයගොල්ලෝ හොඳට තීරණය කරගන්න. ඔයගොල්ලෝ හොඳට හිතලා බලන්න. ඒක ඔයගොල්ලන්ටම තේරෙයි. තනියෙන් මැරෙනවට වඩා එක් වෙලා රැකෙන එක තමයි වටින්නේ කියන්නේ. එහෙමයි. අවසරයි ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ පැවසු ආකාරයට ලංකාවේ ඩීබී ජයතිලක පවා මේ කාරණාවම මතු කරලා දක්වලා තියෙනවා. මම අවස්ථාවකදී දැක්කා. හික්මීමක් නැති ඉගෙනීම දරුණු අපරාධ කරන්නට තරම් ආයුධයක් කියලා තමයි එතුමා එක් අවස්ථාවක සඳහන් කරලා තිබුණේ. ස්වාමින් වහන්සේ අවසරයි මට ප්‍රශ්න දෙකක් යොමු කරන්න තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රජාව වශයෙන් ශ්‍රී ලාංකික සමාජය තුළ තියෙන කාරණා නිවැරදි කර යුතුයි කියලා මම අදහස් කරනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි ස්වාමින් වහන්සේ ප්‍රාණඝාත අකුසලයේ පරිපූර්ණ වෙන්නට නම් බුද්ධ භාෂිතයට අනුව අංක 5ක් සම්පූර්ණ විය යුතුයි කියලා මම අහලා තියෙනවා. ඔව්. මගේ ප්‍රශ්නේ තමයි හාමුදුරනේ මම මේක සාධාරණීකරණය කිරීමක් නෙවෙයි කරන්නේ ප්‍රාණඝාතය. එතකොට ඒ අංග 5 සම්පූර්ණ නොවුනත් අපේ හාමුදුරනේ ඒ ප්‍රාණඝාත අකුසලයේ කියන එක සම්පූර්ණ වීමක් සිද්ධ වෙන්නේ නැද්ද? පළවෙනි ප්‍රශ්නේ තමයි. ඔව් ඒකට මම මෙහෙම අහුවොත් මලකින් ප්‍රාණඝාත කර්මය සම්පූර්ණ වෙන්න අවශ්‍ය කරන හේතු පහ අසම්පූර්ණ වෙලා ප්‍රාණඝාතයක් වෙන විදිහට උදාහරණයක් කියන්න. අපේ හාමුදුරුවනේ ඒ සම්බන්ධයෙන් නම් ලොකු අවබෝධයක් නැහැ මට. හැබැයි අහලා තිබුණු කාරණයක් එක්ක පළවෙනි එක තමයි අපේ හාමුදුරුවනේ පණ ඇති සත්වයක් වෙන්න ඕනි කියන මේ ප්‍රාණඝාතයේ සිද්ධ වෙන එක. දෙවෙනි එකකින් කියන අපේ හාමුදුරුවනේ කී සත්‍යයට පණ තියෙනවා කියලා මරණ පුද්ගලයා දැනගන්න ඕනි කියලා සහ තුන්වෙනි කාරණයෙන් කියනවා හාමුදුරුවනේ මැරීම සඳහා සිතක් පහළ වෙන්න ඕනි කියලා සහ හතරවෙනි කාරණයෙන් මරණ උපක්‍රමයක තියුණු සහ අවසාන වශයෙන් එම සත්වයාගේ ප්‍රාණය නිරුද්ධ වීමක සිද්ධ වෙන්න ඕනි කියලා කියනවා. පානේ භවෝපාට සංඤී පදකචිත්ත මුකප්පමෝ තේන ජීවිත නාසෝච අංගාපඤ්ඤ වදස්තිනෝ කියලා අපේ හාමුදුරුවනේ මම මේ පොතකින් දැක්ක දෙයක් තමයි වහන්සේගෙන් ඒක හරි. ඒක හරිද වැරදිද කියලා ඒ කාරණා ටික හරියට හරි. නමුත් මල්ලි ගෙනාවු ප්‍රශ්නේ උනේ ඔය අංග පහ අසම්පූර්ණ වෙනකොට නේ පදනම ගෙනාවේ. මම ඒක තමයි ඔය අංග පහ අසම්පූර්ණ වෙලා ප්‍රාණඝාතයක් වෙන්න බෑ. එකක් හරි අසම්පූර්ණ වුණොත් අවසරයි හම්බුනේ. ඔව්. එකක් හරි අසම්පූර්ණ වුණොත් එතනදී ප්‍රාණඝාතය සිද්ධ වෙන්නේ නැද්ද කියන එක තමයි මම අහන්නේ. මෙහෙම මල්ලි දැන් ඔතන අපි හිතමු මුවෙක් වෙඩි තිබ්බා දඩයක් කරුවෙක් මුවා මැරුනේ නැහැ. ඒ කියන්නේ ප්‍රාණය නිරුද්ධ වුණේ නැහැ සත්‍යයක්. ඔව්. එතකොට එතනදී මම අහන්නේ අපේ හඳුරුවනේ ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ වුණාද කියලා. ඔව් ඝාතනය කියද්දී ඔය කරුණු පහ සම්පූර්ණ වෙන්න ඕනේ. හැබැයි ඝාතනයට තැත් කිරීම, ඒ වගේම ඝාතනය කරන්න උපක්‍රමයේ දීම. මම ඕක මේ ධර්මයට ගන්න නැතුව ඊටාම සරල කතාවක් කියන්නද? සාමාන්‍ය ලංකාවේ නීති පද්ධතිය හදාලා තියෙනවා නම් දන්නවා ඇති. කෙනෙක්ව මරන්න තැත් කිරීම බව වැරද්දක්. ඒකට උගුලක් කටවනවා කියන්නේ වැරද්දක්. ඒකට යොමු කරගන්නවා කියන්නේ වැරද්දක්. හැබැයි මරණය තරම් දඬුවමක් මේ උසාවිය දෙන්නේ නැහැ. මරණය කියන්නේ අතිශයින්ම ප්‍රබල වැරද්දක්. අර ඔක්කොගේම සාමූහිකත්වයෙන් වෙන ඵලය. හැබැයි අර මූලික ක්‍රියාකාරකම් ටිකත් සැලකිය යුතු දඬුවමක් ලැබිය හැකි වරදක්. ඒ නිසා ප්‍රාණඝාතයේ අංග පහ අසම්පූර්ණ වුණොත් ප්‍රාණඝාත කියන කුසල කර්මය වෙන්නේ නැහැ. හැබැයි ප්‍රාණයක් නිරුද්ධ කිරීමට තැත් කිරීම කියන තැනදී ඒ ඇතිවෙන චින්තනය, ඒ ඇතිවෙන ක්‍රියාකාරකම, ඒ ඇති කරන වචී කර්මය මුල් වෙලා ඊට අදාළ විපාක ටික එනවා. එහෙමයි ගන්න ඕනේ. එහෙම අපි අඳුරේ ඒ කියන්නේ චේතනාන්විතව ප්‍රාණඝාතයන් අර අපි කියනවා මේ ප්‍රාණඝාතයක් කිරීමට තැත් කිරීමමත් අකුසලයක් සහ
ප්‍රාණඝාතය අර කියන අංග පහෙන් එකක් හරි අඩුනොත් ඒක ප්‍රාණඝාතයක් වෙන්නේ නැහැ. හැබැයි අර ඔබ වහන්සේ පැවසු ආකාරයට එතනින් හතරක් හරි සිද්ධ වුණාත් එතනදී අනිවාර්යයෙන්ම අර චේතනාව කියන එක මුල් කරගෙන කර්මයක් සිද්ධ වෙනවා කියලා. එහෙම නේද අපේ හඳුනන්නේ මන්නේ වැරදිද? සරලව මෙහෙමයි. ඔක ඊටාම සරලව අපි යුනිවර්සලි ඇප්ලයි වෙන්න මම මේ ඉක්වේෂන් එකක් කිව්වොත් තමන් චේතනාව යම්සේද ඊට අනුකූලව කර්මය වෙනවා. එතකොට ඒක මැරුවොත් ඒ මැරීමට අදාළව විපාකයක් තියෙනවා. මරන්න හිතුවොත් ඒ හිතීමට අදාළ විපාකයක් තියෙනවා. මරන්න හිතුනේ නැත්නම් ඒ හිතීමට අදාළ විපාකයක් තියෙනවා. ඕක තමයි ලෝකය. චේතනාම් භික්කවේ කම්මං වදාමි චේතිත්වා කම්මං කරණති කායන වාචාය මනස. ඕකත් එක්කම ධම්මපදයේ පළවෙනි ගාථා දෙකක් බලන්න. මනෝපෝබ්බං ගමාදමා මනෝසෙට්ටා මනෝමය මනසාචේ පසන්නේන බාසිතවා කරෝතිවා තතෝනං සුඛමං වේති ඡායවන පායිනි. අනිත් එක තමයි චක්කං වහතෝ පද. ඒ කියන්නේ අනිත් පැත්තට ගියෝ. ඔය ගාථා තුනම විශ්ලේෂණය කරලා බලන්න. ඔය විශ්ලේෂණය තුළ ඕනම කර්මයකට ඕනම ක්‍රියාවකට බුදුහාමුදුරු පෙන්වලා තිනවා සූත්‍රය මොකද්ද මේකේ අවුට්පුට් එක එන්නේ කියන එක. ඒවා මේ හඳුනන්නේ වහන්සේට බොහොම පිං අනෙක් ප්‍රශ්නේ වෙන්නේ අපේ හඳුනන්නේ LGBT කමියුනිටි එක ගැන අපි කතා කරනවා වර්තමානයේ තුල ඒ සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ විග්‍රහය මොකක්ද? ඔවුන්ට සමාජය තුල මොන වගේ තැනක්ද විවිධය කියලා මම දැනගන්න කැමතියි ඔබ වහන්සේගෙන්ම. ඔව් මට තියෙන එකම ප්‍රශ්නයක් තමයි දැන් අපි LGBT කියලා මොකටද ඔක වෙනම ලාංඡනයක් ගහන්නේ? ඒ ලේබලේ ගහනකොටම අපි තුල තියෙන වෙන්කිරීමක්. මම ඕකම තමයි ඔය මල්ලි ආපු ප්‍රශ්නෙට වෙන ආකාරයක උත්තර තමයි මම කලින් ප්‍රශ්නේ දුන්නේ. ඒ කියන්නේ අපිමයි සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් කිතුණු කතෝලික කියලා වෙන් කරලා මේ හැමෝම එකම විදියට එකමුතුව සමාජයේ ජීවත් විය යුතුයි කියලා නැවත ප්‍රඥාප්ති පදනම් ප්‍රතිපාදන ගේන්නේ. ඉතින් අපිම වෙන් කරා නම් අපිම දඟලන්න ඕනේ ආයෝක එකතු කරන්න. අපේ මනස හදාගත්තා නම් වැඩේ හරි. හරිද? අපි හැමෝගෙම අපේ ජීවය ඉපදෙනකොටම අපි කෙනා කෙනාට ආවේනික ගති ලක්ෂණ තියෙනවා. සමහර කෙනෙක් ගොත ගහන්න පුළුවන්. සමහර කෙනෙක්ට ඊටාම වේගෙන් දුවන්න හැකියාවක් තියෙනවා. සමහර කෙනෙක්ට ඊටාම ලස්සන රූසපුවක් තියෙනවා. සමහර කෙනෙක්ට හොඳට කතා කරන්න පුළුවන්. සමහර කෙනෙක්ට හොඳ ලස්සන අකුරු ලියන්න පුළුවන්. සමහර කෙනෙක්ට හොඳට මිදුලා දුවන්න පුළුවන්. ඉතින් ඒ වගේම යම්කිසි විශේෂ විදිහෙන් ජීවය ලැබපු පිරිසක් තමයි LGBT කියන කමියුනිටි එක. ඒක විශේෂයෙන් අපි විශේෂ කරනවා කියන්නේ නෙයි. දැන් ඕගොල්ලෝ නිකන් එනකොට කියනවාද මම පිරිමියෙක් එහෙම කියනවාද? ඇයි ඒක සාමාන්‍යයි නේ? මිනිස්සු දන්නවනේ. ඉතින් ඕකම අරගෙන වෙන විශේෂ කණ්ඩායමක් වෙනම ස්ථානගත කරනවා කියන්නේම අපේ මනස ඊටාම ලාමක මට්ටම තියෙන්නේ. අපි ඒගොල්ලන්ව විශේෂ කරන්නේ නැයි. ඒ වෙන් කිරීම කියන්නේම ඒගොල්ලන්ව පහතලීමක් තමයි. පැහැදිලිද? ඉතින් ඒ හින්දා ආසරයම්ඳුරනේ හැබැයි සමාජය තුළ වර්තමානයේ තුළ දැක්ගන්නට තිබෙන කාරණයක් තමයි ඔන්නේ කියපු ප්‍රජාව සම්බන්ධයෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඔවුන් නැගී හිටිනවා කියලා මම පහුගිය දවස්වල දැක්කා. ඒකයි අපි නෑ මගේ ප්‍රශ්නේ මේකයි. අයිතිවාසිකම් සම්බන්ධව කෙනෙක්ට නැගී සිටින්න වෙන්නේ ඇයි? සමාජයේ විසින් ඒගොල්ලන්ව වෙනම පිරිසක් විදියට හංවඩු ගහන ඉඳනේ. තේරෙනවද? ඒතකොට දැන් වෙනම පිරිසක් විදියට හංවඩු ගහනකොට අනිත් කට්ටියට වෙනව නැගී හිටින්න. ඒතකොට ඔය නැගී හිටීම නතර කරන්න බෑ අමුතුවෙන් අයිතිවාසිකම් දුන්නා කියලා. මොකද මේ අයිතිවාසිකම් කියන්නේ දැන් අයිතිවාසිකම කියන එකයි නීතිය කියන්නේ දෙකක්. Tamanට අයිති යම් දෙයක් තියෙනවා නම් ඒක සහ ඒක නීත්‍යානුකූලව ගන්නවා කියන දෙකක් නේ. දැන් මම හිතුව මල්ලිට කණ්ඩ තියෙන්නේ මල්ලිට බඩගින්නට යමක් ආහාරයට ගන්න තියෙන එක නීතියකින් වෙන්න ඕන එකක්ද අයිතිවාසිකමක්ද ඒක? ඒක අයිතිවාසිකමක් නේ. ඒක බේසික් හියුමන් රයිට් එකක්. හරිද? ඒතර අපි ඕක නීතිගත කරනවා කියන්නේ මොකද්ද? නොකිය කියනෝ නේද මම මල්ලිට කණ්ඩ දෙන්නේ නැහැ කියලා. ඒතර කොහෙද ප්‍රශ්නේ තියෙන්නේ? නීති රීති වලද නැත්නම් නීති රීති ගේන මට්ටමට එහා පැත්තේ පාර්ශවයේ තියෙන අමානුෂික මට්ටමද? ඒතර අපි මෙතන බලන්න ඕනේ අපේ චින්තනය හදාගත්තා නම් හරි. එක එක්කෙනා හැදුනොත් සමාජ අනිත් පැත්ත ගහන්නේ මහලු ප්‍රශ්නයක් නැහැ. ඔක මඩියේ පඤ්ඤාසීල කොහොමද එක තැනකදී තාම රමණීයව කියලා තිබ්බා. උනාසෙදා කිව්වේ මේ රට හදලා මිනිස්සු හදන්න ඉන්නව නම් ඒක වෙන්නේ නැහැ කවදාවත්. මිනිස්සු හැදුනොත් රට නිකම්ම හැදෙයි. ඔක තව ලස්සන කතාවක් තියෙනවා. එක්තරා දවසක මේ ඒ ගෙදර හිටපු තාත්තා නිවාඩුවක් හම්බුණා. නිවාඩුවක් හම්බලා ගෙදර හිටියේ. හැබැයි ගෙදර ඉන්නකොට ඉතින් ඔෆිස් වල වැඩ තියෙනවනේ. දැන් ඔෆිස් එකේ කෝල් එකක් ඇවිල්ලා වැඩක් කරන්න පටන් ගත්තා. පැත්ත වාඩිලා. මේ තරුණ පිරි මහත්මයාට තාම චූටි සිඟිලි ලදරියක් හිටියා. ගෑනු දරුවෙක්. දැන් ගෑනු දරුවන්ට තාත්තා කියන්නේ ඉතින් ලෝකේ වගේනේ. ඉතින් ඇඟේ ඇතිල් එනවා, ලේවා කනවා, ඉඹිනවා, ඉවරයක් නැහැ වැඩ කරගන්න බෑද. තාත්තා කල්පනා කරා පැයක් දෙකක්වත් දැන් නිදහස් වෙන්න බෑ මේ පොඩි එකාගෙන්. නැත්නම් වැඩි කරගන්න වෙන්නේ නැහැ. තාත්තා කරපු වැඩේ ගෙනල්ලා දුන්නා පසල් එකක්. අර පොඩි ළමයි හදන්නේ පසල්. ගෙනල්ලා දුලා කිව්වා මේ දුවේ මේක හදන්න ඊට පස්සේ අපි කතා කරමු කියලා. දීලා අනිත් පැත්තට ගිහිල්ලා වාඩි වුණා හදාගෙන ඉවල වෙන්නවා. තාත්තා කල්පනා කරා මේක හරියන්නේ නැහැ. තාත්තා කරපු වැඩේ මේ සිතියම් පොතෙන් ගැලෙවුවා ලොකු සිතියමක්. සිතියමක් ගලවලා මුළු සිතියම කැලි කැලි වලට ඉරුවා. ඉරලකෝ මේක හදන් ඉන්නකෝ අපි කතා කරමු කියලා. ඔන්න ඉතින් කොච්චරලා යන්නද හදන්නේ? දවසක්
විනාඩි 5ක් ගෙන හදන් ආවා. තාත්තට පුදුමයි කොහොමද මෙච්චර අමාරුවක් හැදුවේ කියලා. ඊට පස්සේ වුණා ඔළුව අත ගාලා මේ පුතේ කොහොමද මේක හැදුවේ කියලා. ඊට පස්සේ පොඩි එකා කියනවා මට අර එහා පැත්තේ තිබ්බ රූප නම් තේරෙන්නේ නැහැ තාත්තේ. හැබැයි මම පොඩ්ඩක් එහෙම කොළ ගෑලි මේ එහෙම කරනකොට මම දැක්කා නිකන් මිනිස්සෙක්ගේ කෙස් තියෙනවා, නහයක් තියෙනවා, කටක් තියෙනවා කියලා. මම ලෝක සිතීම හැදුවේ නෑ. මං එහා පැත්තේ රූප මනුස්ස රූපේ හැදුවේ. ඒතර අන්තිමට අනිත් පැත්ත හැදිලා. ඕක තමයි සරලම ක්‍රියාකාරකම. තම තමන් හැදුනොත්, තම තමන් ධර්මකාමී වුණොත්, තම තමන් යථාර්ථයට එකඟ වුණොත්, මේ ලෝකේ තියෙන ස්වභාවය කිසිම ජජ්මන්ට් එකකින් තොරව තමන් තේරුම් ගත්තොත් එදාට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. පැහැදිලිද? එතනට හැදුණා නම් හරි. අයිතිවාසිකම්, නීති රීති ඔක්කොම ටික ගඟට දාන්න පුළුවන් එදාට. නමුත් ඉතින් බය වෙන්න එපා. එහෙම කවදාවත් මේ ලෝකෙ වෙන්නේ නැහැ. හරිද? එහෙනම් සමාජ සාධාරණය, සමාජ යුක්තිය ඉෂ්ට කරන්න ගත කරන කාලය තමන්ට වෙලා තියෙන අසාධාරණෙන් ගැලවෙන්න යොදා ගන්නවා වටිනවා. පැහැදිලි? හාමුදුරුවනේ සාමූහිකත්වයේ සම්බන්ධයෙන් ඔබ වහන්සේ දැක්වූ අදහසට මම නැවත යොමු වෙන්නට කැමතියි. ඔබ වහන්සේ පවසන පරිදි සාමූහිකත්වයේ සමාජයට ඉතාම වැදගත්. ඉතින් අපි අතරේ අන්තර් සම්බන්ධතාවයේ ගොඩනගා ගන්න මොනවද අපි කරන්නේ? හාමුදුරුවනේ මෙතන ඉන්න බහුතරයක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ තරංකාරී අධ්‍යාපන රටාවත් එක්ක අපේ සාමූහිකත්වයේ එකමුතුකම අන්තර් සමතාවයේ ගිලිලා ගියා. ඉතින් ආකල්පමය වශයෙන් අපි මොනවද කරන්න ඕනේ? අපි කොහොමද එකතු වෙන්නේ? ජාති ගිය කියනකොට කී දෙනෙක් වාඩිලා ඉන්නවද කී දෙනෙක් නැගිටිනවද? ඕලගේ කැම්පස් වල ජාති ගිය දානවා ඉතින්. ජාති ගිය දානකොට ලෙක්චර් හෝල් එකේ ළමයි පිරලා ඉන්නවනම් කී දෙනෙක් නැගිටිනවද කී දෙනෙක් වාඩිලා ඉන්නවද? හාමුදුරනේ ජාතික ගිය කියනකොට ආකල්පමය වශයෙන් පුංචි කාලේ ඉඳලා අපිට එන හැඟීම එකට නැගිටලා මේ ආචාර්ය කරනවා හාමුදුරනේ. ඒකට කවුරුත් කියන්න ඕනද නැත්නම් ඔයගොල්ලෝ ස්වයංම නැගිටිනවද? ඒක එක්ක සොයන්න වෙනවා හාමුදුරනේ. ඉතින් මං අහන්නේ සාමූහිකත්වයත් ඔහොම තමයි. හරිද? ඒ කියන්නේ කවුරුත් කියනකම් ඉන්න ඕනේ නැහැ. එහා පැත්තේ ඉන්නේ මම වගේම ඇටලේමස් නහර දින මිනිස්සු කියලා තේරුම් ගන්න. ඒ මිනිස්සුන්ටත් මට වගේම හැංගීම් දැනීම් තියෙනවා කියලා තේරුම් ගන්න. මට වගේම බඩගින්නක් එනවා, පිපාසයක් එනවා, උදව්ව අවශ්‍ය වෙනවා කියන එක තේරුම් ගන්න විශේෂයෙන් ඕනේ නැහැ. හරිද? Tamanට පොඩි කාලේ ඉඳන් අර අම්මලා තාත්තලා ඒ දුන්න ගුණධර්ම නිසානේ අද ජාති ගියනකොට කොහේ හිටියත් නතර වෙන්නේ. ඒ වගේම තමයි දැන් පන්සිල් දෙනකොට බුද්ධ වන්දනා කරනකොට කොහේ ගියත් ඒව නතර කරලා ඉන්නෝනේ මිනිස්සු. ඔක මහලු දෙයක් නෙමෙයි. මිනිසුගේ මම දැකලා තියෙන ලාංකික සමාජ තමයි මේක ඉතාම රමණීයව තියෙන්නේ. බස් එක ගියත් මට මගේ එහා පැත්තෙන් මල කඳක් අරන් යනවනම් මිනි පෙට්ටියක් අරන් යනවනම් අම්මලා බලෙන් හරි නැගිටවනවා. මොකද මේ මනුස්සයට ආචාර කරන්න ඕනේ කියලා. හරිද? ඒ වගේ ඉතාම අපි සැලකිය යුතු නෑ. අපි හැමෝම ඉතාම අමනුෂ්‍ය මට්ටමේ ඉන්නේ නැද්ද කියලා. එහෙම නෑ. අපි ගුණධර්ම ටික තාම තියෙනවා. ඒක පොඩ්ඩක් polish up කරගන්න එකයි මේ කරන්න තියෙන්නේ. මට එතනදී මතක් ගන්න තියෙන්නේ 아무තු දෙයක් නෙමෙයි. ඕගොල්ලන් තුල තියෙන ඕගොල්ලන්ගේ ඇතුළෙම නිදන්ගත වෙච්ච ඒ නිදානේ මතු කරලා ගන්න. පැහැදිලිද? ඕගොල්ලෝ ඕක සාමාන්‍ය ජීවිතයේ හොඳටම කරනවා. ඕගොල්ලෝ එකමුතු වෙලා හැමදේම කරනවා. ඕගොල්ලෝ අර සමහර තැන්වලදී පොඩ්ඩක් ඒක අමතක කරන එකයි ඕකේ ප්‍රශ්නේ. ඒකත් තේරුම් ගන්න තරංගකාරී අධ්‍යාපන රටාව තමයි අපේ රටවල් තියෙන්නේ අද. මේකේ කවදාවත් මේ අධ්‍යාපන රටාව කවදාවත් කේන්ද්‍රගත වෙන්නේ නැහැ මිනිස්සෙක්ගේ තියෙන සුභසිද්ධිය උදෙසා. හැමතැනම තරංගකාරී විභාග රටාව නැත්නම් ඒ අධ්‍යාපන රටාව දිශාගත කරන්නේ රස්සාවකට මිනිස්සෙක් පුහුණු කරන එකට. ওই රස්සාවට මිනිස්සෙක් පුහුණු කරන එක චිම්පන්සියෙක්ට ඔය කතාව කියලා දුන්නොත් කරන්න පුළුවන්. ඒකව ප්‍රැක්ටිස් කරන්න ඕක පුළුවන් කරන්න. මෙතන කරන්න ඕනේ අපිට දැන්ට ලැබෙන තියෙන අධ්‍යාපනයෙන් උපරිම ඵල ප්‍රයෝජනෙ ගන්න ගමන් අධ්‍යාපන රටාවෙන් ඍජුව නොලැබෙන හැබැයි අපි වගා කරගත යුතු අර අපි කියන්නේ මේ soft skill කියලා. soft skill කියලා જાතියක් තියෙනවා. ඒ කියන්නේ මෘදු කුසලතා. ඔක මෘදුයි කියලා කිව්වට මම ඔය මෘදු කියලා කියන්නේ ඔය අතිරේක මේ අවශේෂ විෂයන් කියලා නෙමෙයි. අතිශයම මෘදු කුසලතාවයක් තියෙනවා. ඒ තමයි මනුස්සකම. ඔය මනුස්සකම කියන එක තමන්ගේ අධ්‍යාපන රටාවත් එක්ක හදාගත්තේ නැත්තම් අපි කොතන ගියත් අපිට වැඩේ වර්ධිනවා. ඒක ඔයගොල්ලෝ හොඳට තේරුම් ගන්න. ඒ කියන්නේ අපි රටක් ජාතියක් විතර නියෝජනය කරනකොට අපේ ඒ ජාතිකත්වයේ නැත්තම් අපේ තියෙන ඒ ජාතික හැඟීම නැත්තම් අපේ තියෙන ඒ එකම හැඟීම කියන එක යම් තැනක බාල් දුනොත් අපිට වටපිටාවෙන් වැදින්න හිතා ගන්නවත් බෑ. ලාංකීය ඉතිහාසය ගත්තත් උඩරට ඔය මේ රජවාසල ඒ පැලැන්තිය ගත්තාම රාජ්‍ය පෙරළෙන ප්‍රධාන හේතු උනේ රට සම්බන්ධව තිබ්බ ඒකමතික අදහස කෙනාගේ වෙනස් වෙච්ච නිසා. ඒකත් තේරුම් ගන්න තමන්ගේ පවුල ඇතුලේ ප්‍රශ්නයක් ඇති වුණොත් එහෙම එළියේ ඉන්න ඕන කෙනෙක්ට ඇතුලට එන්න ගන්න පුළුවන්. ඒක සුසු වෙන්නේ නැහැ. හරිද? ඒතර ඔයගොල්ලෝ විශ්වවිද්‍යාලේ ජීවත් වුණත් පවුලක් නඩත්තු කරත් යාළුවොත් එක්ක හිටියත් ඒ යාළුවෝ අතර තියෙන අන්තර් සම්බන්ධතාවය නැත්නම් ඒ අදහසේ තියෙන එකමුතු භාවය හැමතිස්සෙම බලන්න. යාළුවෝ අතර ඕන මත ගැටුමක් එන්න පුළුවන්. හැබැයි යාළුකම් පළුදු කරගන්න නැතුව. හතුරු දෙන්නෙක් අතර යාළුකමක් ඇත්තෙම නැහැ නේ. ඒ හින්දා හැමතිස්සෙම ගැටෙන තමයි. අපි සාමූහිකත්වයේ කියන එකේ මම උතන වැඩිපුරම අර්ථ දක්වන්න උත්සාහ කරේ මිත්‍රකම කියන එක. මිත්‍රකම තියෙනවා නම් කොච්චර අපේ මතවාදී වෙනස් වුණත් අපිට සාකච්ඡා කරන්න වේදිකාවක් තියෙනවා. හැබැයි අපි හතුරු දෙන්නෙක් නම් ඒ සාකච්ඡාව කවදාවත් ඇති වෙන්නේ නැහැ යුද්ධ භූමියක ඇරෙන්න. කඩු වලින් කිනිසි වලින් පිස්තෝල වලින් කොටා මරා ගන්න තමයි වෙන්නේ. එතනට යන්න ඕනේ නැහැ. මොකද අපි හැමෝම අපේ හැමෝගෙම ඒකායන අභිමතාර්ථය වෙන්නේ
ඉස්සලාට මලිත් මතක් කරා වගේ මේ රටට සමාජයට යම්කිසි සේවයක් කරන්න. ඒ සේවය කරන ගමන් Tamanට සුභසිද්ධියක් සැලසෙන එක. ඉතින් එතකොට අපි හැමෝගෙම චින්තනය එකයි. ඒ අපි හැමෝටම ඕනේ යහපත්ව ඊටාම සුන්දර සතුටුදායක ජීවිතයක් ගත කරන එක. ඉතින් ඔය අදහසින්නේ හැමෝම ඔය අධ්‍යාපනයේ ඉන්නේ ඔය විශ්වවිද්‍යාවවල ඉන්නේ ඒ අදහසින් තොර කෙනෙක් නැහැ කියලා මං හිතන්නේ. ඉතින් ඒ හින්දා අපි හැමෝම ආපු මුඛ්‍ය පරමාර්ථය එකයි නම් අපි එතන බෙදාවෙන් කර ගැනීම වැටකොට වසා ගැනීම අවශ්‍ය නැහැ. හරිද? එහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් ගිහිල්ලා මූණට මූණ කතා කරන්න බය වෙන්න නැතිව මොකද එතන ඉන්නේ යාළුවෝ. එතන ඉන්නේ මිත්‍රයෝ. අපිට මේක බේර ගන්න පුළුවන්. ඉතින් මොන හරි අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් මොන හරි හිත රිදවීමක් වෙලා තියෙනවා නම් නොරිසුම්කමක් තියෙනවා නම් ගිහිල්ලා කතා කරන්න මොනවද වෙන්නේ නැහැ. හරිද? අපිට අන්න එතන තියෙන අර අපේ මානසිකත්වයේ පොඩ්ඩක් අපිට හිතනවානේ දැන් මම ගිහිල්ලා කතා කරොත් මම සෙකන්ඩ් වේව් දන්නේ නැහැ වගේ කියලා. ඒ වගේ තැන්වල එහෙම හිතන්න එපා. මොකද එහා පැත්තේ ඉන්නේ යාළුවෝ. හරිද? අපි අම්මත් එක්ක අම්මා මට බැන්න කියලා තරහ වුණාට පස්සේ අපිම ගිහිල්ලා කතා කරනවානේ සමාව ගන්න ඕනේ. අපිට ඒකට බයක් නැහැ නේ. මොකද අපි දන්නවා අපේ අම්මගේ ආදරේ කවදාවත් අඩු වෙන්නේ නැහැ කියන එක. ඒ වගේ තමයි යහපත් මිත්‍රයන්ගේ ඒ මිත්‍රකම කවදාවත් අඩුපාඩු වෙන්නේ නැහැ. පළුදු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඕන වෙලාවක සමාව දෙන්න මට්ටමේ ඉන්නවා. ඕන වෙලාවක උදව් කරන මට්ටමේ ඉන්නවා. ඒ හින්දා ලෝකේ යහපත් මිනිස්සු ඉන්නවා. ඒ යහපත් මිනිස්සුගේ ගුණධර්ම තාම තියෙනවා. ඒ හින්දා Tamanට තියෙනවා නම් තමන්ගේ අඩුපාඩුවක් තියෙනවා කියලා එකමුතුකම සම්බන්ධව Tamanට ඒක සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් තමන්ගේ මතය ඉදිරිපත් කරන්න විවෘතව. එතකොට ඒ මතයේ තියෙන හරි වැරද්ද ඒ වටපිටාවේ ඉන්න පිරිස විසින් ඕගලන්ට පෙන්නලා දෙයි. ඒකේ තියෙන අඩුපාඩුව නැත්නම් ඒකේ තියෙන හරි වැරද්ද තමන් නිහතමානීව තේරුම් ගත්තොත් නැවත අර සම්බන්ධය හදන්න පුළුවන්. ඒකදී මොකද්ද කරන්න ඕනේ කියන එකට මට සරලව මතක් ගන්න තියෙන්නේ යාළුවන්ව යාළුවෝ විදිහට ආශ්‍රය කරන්න කියන එක තමයි. යාළුවන්ව එක එක විදිහට ආශ්‍රය කරන්න යන්න එපා. යාළුවන්ව යාළුවෝ විදිහට ආශ්‍රය කරන්න. එතකොට මේ ඔය තියෙන අන්තර් සම්බන්ධතාවය නැවත ඉස්සරහට ගන්න පුළුවන්. අර වඳුරන් කතාව තමයි මම මතක් ගන්න තියෙන්නේ. ඔකට මම තව ඕන උදාහරණයක් කියනවා. ඔක මේ සයිකොලොජි වල පෙන්වන මෙතඩ් එකක්. ඒකේ පෙන්නනවා මේ තමන්ගේ නම ලියන්න කියනවා බැලුමක. බැලුමක ලියලා කාමරයකට දාන්න කියනවා. කාමරයකට දාලා අපි තුමු 10 දෙනෙක්ගේ නම් බැලුම් 10ක ලියලා දැම්ම කියලා. ඊට පස්සේ විනාඩියක් නැත්නම් තප්පර 30ක විතර කාලයක් දෙනවා ඔය බැලුම් ගොඩේ තමන්ගේ නම තියෙන එක අරන් එන්න. පළවෙනි සැරේ ඔය පරිශ්‍රණය දුන්නාම විනාඩිය පයින්නවා. විනාඩි 10ක් 15ක් ගිහලවත් ගේන්නේ නැහැ කවුරුත්. ඇයි ඒ? ඇතුළට ගිහලා බැලුවාම එක එක නම මොකද කරන්නේ? බැලුමක් ගන්නවා තමන්ගේ නම නෙවෙයි නම් පැත්තකට තියනවා. තව බැලුමක් ගන්නවා තමන්ගේ නම නෙවෙයි නම් පැත්තකින් තියනවා. තමන්ගේ බැලුම හම්බෙනකම් මුළු බැලුම ඔක්කොම ටික අතපත ගන්නවා. ඊළඟ සැරේ කියනවා ඕගොල්ලෝ තමන්ගේ නම හොයන්න එපා. අතරහුව වෙච්ච බැලුම අරන් එළියට ඇවිල්ලා නම හොයලා දෙන්න. ඒ වගේ වෙලාවකදී තප්පර 30 කියන්නේ ඕනකට වඩා වැඩි. 10 සැරයක් ගිහලා තැහි. බැලුවද? තමන්ට අහුවෙන බැලුම අරගෙන අදාළ කෙනාට දුන්නා නම් එතන කාර්යක්ෂම භාවයක් තියෙනවා, මිත්‍රකමක් තියෙනවා, ස්ථාවරත්වයක් තියෙනවා. ආයි නොබෙදෙන සම්බන්ධතාවයුත් හැදෙනවා. හරිද? ඔන්න මම හිතන්නේ ඔය සාමාන්‍ය භාෂාවෙන් නම් කියන්නේ අර බොක්කටම ෆිට වෙනවා කියලා. ඔන්න ඕක ඔතන හොඳටම හදන්න පුළුවන් විදියක්. ඔය සාමූහිකත්වය කියන එකේ අපි හරියට අර්ථයත් එක්ක බැස්සොත්. ඉතින් ඒකේ තියෙන එච්චර යාළුකමක් ඇති වෙන එකේ වාසිය මම හිතන්නේ මම අදහස් කරන්නේ භෞතිකව නෙමෙයි. මොකද ඔතන ඉන්න යාළුවෙක් කවදා හරි සත්‍ය හොයාගන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන්. හරිද? අපි අතරම ඉන්න පිරිසම තමයිනේ කවදා හරි මහානදමට එන්නේ, පැවිද්දට එන්නේ, සත්‍ය හොයාගන්නේ. ඉතින් එතකොට අපේ මිත්‍රකම එච්චර තීව්‍රයි නම් අපිට කවදාවත් ජීවිතේ අතරමං වෙන්නේ නැහැ. මම බොහෝ දුරට කතා කරමු කතාවක්. අපේ මහත් හිටපු සහෝදර ස්වාමීන් වහන්සේ මම වෙලාවෙ මතක් කරේ. උන්වහන්සේගේ විශ්වවිද්‍යාලේ හිටපු යාළුවෙක් අහම්බෙන් පැවිදි කරන එකට ඇවිල්ලා තිබ්බා. ඒ වෙලේ ඉතින් මහා ලොකු දෙයක් නැහැ. සුබපතලා වැඳලා ගිහිලා තිබ්බා. හැබැයි අවුරුදු ගානකට පස්සේ කෝල් එකක් ආවා සහෝදර හාමුදුරන්ට. හාමුදුරනේ මට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මට කවුරුත් නැහැ කියන්න මේක. ඔබ වහන්සේට මට උදව්වක් කරන්න බැරිද කියලා. ඉතින් නිකන් හිතලා බලන්න මේ මිනිහයාට මේ හාමුදුරුවෝ හිටියේ නැත්තම් යාළුවෙක්ට සමහරට සිය දින වසා ගන්න තිර තිබ්බා. හැබැයි එහෙම උන්නේ නැහැ. උදාර තියෙන මිත්‍රකම යහළුකම කොන්ක්‍රීට් වගේ ශක්තිමත්. ඉතින් ඒකේ තියෙන වාසිය ඔයගොල්ලෝ හිතනවා නම් මම හිතන්නේ ඔයගොල්ලන්ගේ ජීවිතවලට ලොකු හයියක් වෙයි. ඒ කියන්නේ අපි හිතන එක නරකයි. අපිට තනියෙන් හැමතැනම මුහුණ දෙන්න පුළුවන් කියලා. මේ සමාජයක් ඇතුලේ භෞතික ජීවිතෙත් එක්ක සාමාන්‍ය කාමයට එක්ක ජීවත් වෙන හැමෝටම හිත රිදවීම් තියෙනවා, කඩාවැටීම් තියෙනවා. ඔය හැමතැනදීම යාළුවෝ මිත්‍රයෝ තමයි උදව් උපකාරයට ඉන්නේ. ඒ හින්දා මේ මිත්‍රකම ඒ තියෙන එකමුතුව අමතක කරන්න එපා. ඒ කියන්නේ සරලවම චූටි අඩුපාඩු නිසා වටින දේවල් අමතක කරලා දාන්න එපා. ඒක Tamanටමයි අවශ්‍ය. ඉතින් ඒ හින්දා අර එකම හැඟීමක් කියන තැනින් ඕගොල්ලෝ හිතන්න. ඒ කියන්නේ එකම චින්තනයක තමයි අපි ඉන්නේ කියන තැනින් හිතුවනම් අපිට මිනිසුන්ගේ මේ වෙනස්කම් පේන ප්‍රමාණය අඩු වෙනවා. අපිට පේන්නේ එයාත් මම වගේම තමයි කියන්නේ. ඉතින් හැමතැනම තමන්වම පේන්න ගන්නවා නම් කිසිම තැනක අඩුපාඩුවක් වෙන්නේ නැහැ. අපිට එක එක්කෙනාව පේන හින්දා මේ ප්‍රශ්නේ. තරහා ගැටුම් ඔක්කොම එන්නේ. හැබැයි මම ඉස්සරහා බලනකොට මාවම නම් එයාගෙන් පේන්නේ. අපි කරන්න තියෙන උපරිම දේ කරනවා. ඒ මට්ටමට මනස ගේන්න. ඒක තමයි දක්ෂතාවය කියලා කියන්නේ. තව ප්‍රශ්නයක් තියෙනවා. පොඩි කාලේ ඉඳලම අපි කියනවා අපි රටට වැඩදායි පුරවැසියෙක් වෙන්න ඕන කියලා. හරි. ඒක අපි හරිම අභිමානයෙන් කියනවා. ඒත් වර්තමානයේ සමාජයේ මිනිස්සු ඇත්තටම එහෙම කරනවද?
මෙහෙමයි සමාජ මිනිස්සු ගැන කතා කරලා වැඩක් නැහැ. මං අහන්නේ ඕගොල්ලෝ එක කරනවද කියන එක තමයි. මොකද සමාජ මිනිස්සු වක් කරනවද නැද්ද කියලා අපිට හොයන්න බෑනේ. පැහැදිලිද? තමන් බලන්න ඕනේ. තමන් පොඩි කාලේ ඉඳන් ඕක කියනකොට ලොකු අභිමානයක් ආව නම් ඒ අභිමානය නඩත්තු කරන්න පුළුවන් විදිහේ චින්තනයක ඕගොල්ලෝ ඉන්නවද කියන එක. එහෙමනම් අර කලින් ප්‍රශ්නේ ඉන්නත් බෑ. සාමූහිකත්වයේ වඩා වර්ධනය කරන්නේ කොහොමද හඳුනන්නේ කියලා ඔක් කියන්න බෑනේ ඔයගොල්ලන්ට. හරිද? එතනින්ම ඔයගොල්ලෝ තේරුම් ගන්න තමන්ගේ අඩුපාඩු තියෙනවා තාම. කියන්නේ අභිමානවත් මිනිසෙක් විදිහට මම ජීවත් වෙනවා කියලා හිතන් හිටියට ඔවා හිතලු විතරයි කියන තේරුම් ගන්න තාම. එකක් තේරුම් ගන්න ප්‍රාර්ථනා කරා කියලා මොනවත් වෙන්නේ නැහැ මේ ලෝකේ. අදිෂ්ඨානයක් අරගෙන ජවන වීරකින් යුක්තව හොඳට හිතලා මතලා දෙයක් කරොත් තමයි වටින්නේ. එහෙම කරපු කට්ටිය තමයි දිනුවේ. හරිද? මහත්මා ගාන්ධිතුමා කියපු කතාව තමයි මේක වටින්නේ. එතුමා කිව්වා ගමන් යන්න ප්ලෑන් කරන්න එපා. සතපුම් ගණන් ගමන් යන්න හිතන්න පුළුවන්. හැබැයි පළවෙනි අඩිය තියන්න නැත්නම් ඒ මනුස්සයා තාම හිටපු තැනම තමයි. ඒ හින්දා අභිමානවත් මිනිස්සෙක් වෙනවා අය, හොඳ රස්සාවක් කරනවා අය, හොඳට ජීවත් වෙනවා අය, යහපත් මිනිස්සෙක් වෙනවා කියලා ඔය මොනවා කියෙව්වත් ඔය පුරසාරම ක්‍රියාත්මක නොවන තාක් සරලම නිකන් හුදු කතාවක් විතරයි, කතන්දරයක් විතරයි. හීනයක් විතරයි. ඔය හීනේ ඇත්ත කරගන්න නම් තමන් කැප වෙලා මහන්සි වෙලා අදිෂ්ඨානයක් අරගෙන විරවීරිය අරගෙන තමන්ට වඩා ඒ දේ සම්බන්ධ ප්‍රවීණයොත් එක්ක සාකච්ඡා කරලා ඒවා තියෙන අදහස් තර්ක විතර්ක කරලා සංවාදයට අරගෙන ඒවා තේරුම් අරගෙන ඒවා යොදවලා ඒ අත්දැකීම් ලබලා ඒ පන්නරේ අරගෙන ඉස්සරහට යන්න ඕනේ. ඒක කරේ නැත්නම් ඕක හරියන්නේ නැහැ. හැමදාම කියන්න පුළුවන් වෙයි. ඒක හරියට අර මේ අපි දන්න කාලේ ඉඳනුත් ලංකාව දියුණු වෙමින් පවතින තුන්වෙනි පන්ති රටක් කියනවනේ. ඒක තාමත් එහෙම තමයි. ඒ වෙන්නේ කියෝ ඉන්නව මිසක් කරන්නේ නැහැ කවුරුත්. එහෙනම් මේ නිකන් හිතේ තින්න එපා. ප්‍රාර්ථනාව හොඳයි අදිෂ්ඨානයක් ගන්න. හැබැයි ප්‍රාර්ථනා කර කර ඉන්න එපා. තීන අදිෂ්ඨානත් මේ දිය වෙලා යනවා. එහෙනම් ප්‍රාර්ථනාව පණ්ඩයක් කරගෙන අදිෂ්ඨානය තමන්ගේ හිතට අරගෙන ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න. ක්‍රියාත්මක වෙලා මග නතර කරන්නත් එපා. ක්‍රියාත්මක කරලා ඒකේ අවසාන ඵලයම අරගෙන නතර වෙන්න. ඒක තමයි වටින්නේ. මුද්‍රවනේ chat box එකට යොමු කරලා තියෙන ගැටළු වලට යොමු වෙනවා. ඔව් කියන්න. ස්වාමීන් වහන්සේ සත්‍ය අවබෝධ වීමට භාවනාව අත්‍යවශ්‍යද? මේවයි ඒක මේ භාවනා කරන්න බය හිතෙනවා නම් කරන්න ඕන දේවල් මොනවද ප්‍රගුණ කළ යුතු භාවනාවල? මේ හැමදෙරේ ගැටලුව. මේමයි භාවනාවට බය හිතනවා කියලා කියනකොට අපි බලන්න ඕනේ යා එහෙනම් භාවනා කරලා තියෙනවද නැද්ද කියන එක. ඒ කියන්නේ මොනවද දෙයක් නොකර බය වෙලා හරියන්නේ නැහැ නේ. හරිද? ඒ කියන්නේ අපි ඉගෙන ගන්න බයයි කියලා ගෙදර හිටියොත් එහෙම අකුරු ශාස්ත්‍රයවත් තේරෙන්නේ නැහැ නේ. සමහරවිට අපි බයයි කියලා හිතන් ඉන්නවා ගිහිල්ලා බැලුවාම එච්චර බය වෙන්න දෙයක් නැහැ. ඒතර මේක සරලයි. හරිද? සමහරවිට ඔක අර ඉන්ජෙක්ෂන් වලට තියෙන බය තියෙන්නේ. කට්ට දාගෙනකොට පුදුම බයයි. මැරෙයි වගේ හිතෙන්නේ. හැබැයි ඒක ගැහුවට පස්සේ තේරෙනවා ඒක ගහගත්ත හින්දා තමයි ජීවත් වෙලා ඉන්නේ කියලා. නැත්තම් මැරෙන්න වෙන්නේ. හරිද? ඒ වගේ අර අපිට තියෙන අපේ හිතෙන් හදන නැත්තම් අපේ අර මනෝවිකාරයෙන් කියන බය නම් තේරුමක් නැහැ. ඒක අතහැරලා දාලා ඒක බලන්න කියලා මම කියන්නේ මොකක්ද නෙමෙයි. භාවනාව කියන එක මේ අතිශයින්ම ලෝකෙ හිටපු ප්‍රඥාවන්තයෝ පවා අගය කරපු තැනක්. හරිද? එහෙනම් ඒක උත්සාහ කරන්න ඒක වටිනවා. ඒකට ආරම්භයක් විතර අර මම මුලින්ම කිව්වා වගේ ඉඳගෙන භාවනා කරන්න බැයි නම් දකින හම්බ වෙන ඕනම කෙනෙක්ගේ ගුණයක් නැත්තම් යහපත්කමක් සිහිපත් කරන්න පුළුවන් නම් ඒක ඊටාම හොඳ මෛත්‍රියක්. ඒ වගේ තැනකින් පටන් ගත්තා නම් වටි. ඒතර ඔය බය කියන ගතිය අයින් වෙයි. සහ මේක කොහොමද සත්‍ය අවබෝධ කරගන්න උපකාරී වෙන්නේ කියන තැනදී. භාවනාවක් කරන්න වෙන්නේ මනස සන්තුලිත නැති කෙනෙක්ට. يعني මනස නිස්කලංක නිදහස් නැත්නම් තමයි එයාට භාවනාවට යොමු වෙන්න වෙන්නේ. මනස නිස්කලංකයි නම් එයා කොහොමද භාවනාවේ තමයි ඉන්නේ. දැන් සත්‍ය අවබෝධ කරනවා වගේ තැනක් කියන්නේ හරියට වතුර කෝපයක් අරගෙන ඕක හොල්ලලා දුන්නොත් එහෙම. ඕකේ පතුල බලන්න කියලා බෑනේ. ඔය පතුල බලනවා වගේ තමයි යථාර්ථය බලනවා කියන්නේ. ඒතකොට අර උඩ රැලි තියෙනවා නම් කැළතෙනවා නම් වතුර බුබුලු තියෙනවා නම් බෑ බලන්න. ඔන්න ඔය වතුර බුබුලු ගතිය අඩු කරන්න වෙන්නේ පොඩ්ඩක් වීදුරුවරම් පැත්තකින් තියෙන එක. අතේ තියන් ඉන්න තව කැළතෙනවා. ඔන්න ඔය පැත්තකින් තිබ්බා වගේ තමයි සාමාන්‍ය තරඟකාරී, පීඩාකාරී, අවපීඩන සහගත ජීවිතයෙන් පොඩ්ඩක් අයින් වෙලා නිස්කලංකව නිදහසේ සුපහන් මානසිකත්වයක් හදාගන්න පොඩ්ඩක් පැත්තට වෙලා යම්කිසි අරමුණක් නැත්නම් යම්කිසි කමටහනක් වඩා ගන්න එක. හැබැයි ඒ කමටහන වඩනකොට එන සතුට සැනසීම නෙමෙයි යථාර්ථය කියන්නේ. මම කිව්වා කැළඹිච්ච වතුර කෝපේ පතුල බලණ්ඩයි ඔය නිස්කලංක බව ඕනේ. නැතුව පතුලට වෙලා ඉන්න නෙමෙයි. මොකද පතුලේ තමයි ඇත්තම යථාර්ථය හොයාගන්න තියෙන අවස්ථාව තියෙන්නේ. ඔය පතුල තමයි ලොකුම කෙලෙසේ. ඔන්න ඕක ගලව ගන්න තමයි මේ භාවනාව නැත්නම් ඒ තියෙන සමතේ උපනිශ්‍රය කරගන්න ඕනේ. ඒ අර්ථයෙන් භාවනාව වටිනවා. ඒ අර්ථයෙන් භාවනාව කිරීම වටිනවා. ඒ භාවනාව කරන්න භාවනාවේ යෙදෙන ගමන් මේ නිදහස් මානසිකත්වයෙන් යථාර්ථය මොකක්ද කියන එක අහන්න, හොයන්න, සංවාද කරන්න, සාකච්ඡා කරන්න ඒ ඔක්කොම යොමු වෙන්න. එහෙම කරොත් භාවනාව නිවනට අනිවාර්යෙන් උපනිශ්‍රයක් වෙනවා. නැත්නම් ඒක තුල හිර වුණොත් එහෙම යථාර්ථය දකින්න වෙන්නේ නැහැ. අර නිශ්චල සාගරේ ගිල්ල යන්න වෙනවා. එහෙම නොවෙන්න ඒ යථාර්ථය හොයන තැනට එක් ගන්න. ස්වාමීනාසට ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. කෙනෙකුට කුඩා කල හදිසි අනතුරකදී තමන්ගේ දෙමාපියන් අහිමි වීමට පෙර සංසාරයේ කෙබඳු පාප කර්මයක් සිදු වෙන්නේ නැතිද? හරි මම මෙහෙම යෝජනා කරන්නද? ඔය ප්‍රශ්න ටික කවුරු හරි කෙනාගෙන් අහුවනම් හරි. මොකද දැන් තුන්වෙනි පාර්ශ්වයක් ප්‍රශ්න ගේනකොට උත්තරයක් ගොඩ ගන්න අමාරුයි. මොකද දැන් Tamanට අයිති ප්‍රශ්නයක් නෙමෙයි මේක.
කෙනෙක් අහනවා අම්මා තාත්තා මැරුණා දැන් මොකද්ද මේකට තියෙන පාප කර්මය කියලා. හරිද? මම පොදු උත්තරයක් දෙන්නම්. ඕක පාප කර්මයක් කියලා හිතින් එක තමයි ලොකුම පාපය. හරිද? අතීතේ වෙච්ච දේවල් එක්ක තාම වැළපි ඉන්නවා කියන්නේ Tamanට මේ මොහොතේ තියෙන යථාර්ථයත් අවබෝධ කරගන්න වෙන්නේ නැහැ. පැහැදිලිද? බුදුහාමුදුරුවෝ මතක් කරපු කාරණාව තමයි අතීතයත් එක්ක ඔට්ටු වෙන්න එපා. තේරුමක් නැහැ. මොකද ඒකත් එක්ක ඔට්ටු වුණා කියලා ලැබෙන සතුටක් නැහැ. පීඩණයෙන් විතරයි. අනාගතෙත් එක්ක ප්‍රාර්ථනා තිය දඟලන්න හදන්න එපා. මොකද අනාගතේ තාම නාපු නිසා ඕව හරියද වැරදිද කියලා මානසික අවපීඩනයකට එනවා. හරිද? මේ වෙලාවේ Tamanට වෙන්නේ මොකද්ද කියන එක කිව්වනම් හරි. ඒ අම්මා තාත්තා මැරිච්ච එක නිසා Tamanට දුකක් 10ක් ආව නම් ඒ දුකෙන් නිදහස් වෙන්න උත්සාහ කරා නම් මේ මොහොතේ හරි. එතකොට ඕකට විස්තර හොයන්න ගියොත් එහෙම ඒක අතිශෝක්තියක් වෙනවා සමහරලාට. ඒක පාරභෞතිකයිනේ. පැහැදිලිද? ඔය ප්‍රශ්නෙට හරියටම උත්තරයක් දෙන්න පුළුවන් බුදුහාමුදුරුවෝ වැඩි හිටියා නා. බුදුහාමුදුරුවෝ කියයි දරුවෝ ඔයාට මෙන්න මේ අකුසලේ නිසා මෙන්න මේ වෙලාවට මේ වගේ වැඩක් වුණා කියන්නේ. හැබැයි ඒක අපිට කියන්න එහෙම දක්ෂතාවයක් නැහැ. එහෙනම් එකම දේ තමයි සසර ඉපදෙන හින්දානේ මේ ඔක්කොම ප්‍රශ්න. අපිට කියන්න බෑනේ දැන් ඊළඟ ආත්මේ ආයි ඉපදෙනකොට අම්මා තාත්තා නොමැරී ඉඳී කියලා. ඉපදෙනකොට සමහරවිට අම්මා මැරෙයි. ඉතින් ඒක මහා දුකක් නේ. ඒ හින්දා ඔය තියෙන දුක්ඛ දෝමනස්ස 1000න්ගෙන් විලාපයන්ගෙන් විඳින්න තියෙන එකම දේ තමයි දර්ශනය හොයන එක. යථාර්ථය හොයන එක. අන්න ඒක මේ වෙලාවේ කරා නම් වැඩේ හරි. පැහැදිලිද? එතනට යමු වෙන්න කියලා තමයි මට ඉල්ලන්න තියෙන්නේ. අවසර අපේ හාමුදුරුවනේ එක අරමුණකින් යුක්තව අපි අරමුණක් එක්ක වැඩ කරද්දී ටික කාලයක් යද්දී ඒ අරමුණ කියන එක අපෙන් ගිලිහිලා යන බවක් තියෙනවා අපේ හාමුදුරුවෝ. මේක මට පෞද්ගලිකවත් තියෙන ප්‍රශ්නයක්. ඉතින් මම කැමති හැමෝමත් එක්ක ඒ ගැටලුව විසඳ ගන්න. දැන් එක අරමුණක ඉද්දි ටික කාලයක් යද්දී ඒ අරමුණ අපිට අමතක වෙන ස්වභාවයක් තියෙනවා. මම දන්නේ ඒක මනුස්ස ස්වභාවයක්ද කියලා. මම කැමති ඔබ වහන්සේගෙන් දැනගන්න ඒකට පිළිතුරක් අපි හැමෝටම. එහෙමයි. මල්ලි එතන එකම අරමුණක් කියලා අදහස් කරන එක උදාහරණයකට කියන්න පුළුවන්ද? කියන්නේ එකම අරමුණක හිටියා කියන්නේ මොනවා එකක්ද කියන්නේ? දැන් අපි හිතමුකෝ ඔව් ස්වාමීන් වහන්සේ අපි හිතමු දැන් තමන් යම් කිසි තනතුරක් සඳහා වැඩ කරනවා. නැත්නම් තමන්ගේ ටාගට් එකක් අනාගත හීනයක් වෙනුවෙන් වැඩ කරනවා. හැබැයි ස්වාමීන් වහන්සේ ටික කාලයක් යද්දී අපිට ඒක අමතක වෙනවා. නැත්නම් ඒක ගැන ලොකු ඇල්මක් නැතුව යනවා. ඒකට මොකද්ද කරන්න ඕනේ අපි හාමුදුරනේ අපි අවසාන වශයෙන්? අපි මෙහෙම ගමුකෝ. අපි හිතමු ඕගොල්ලන්ගේ සෙමෙස්ටර් ෆයිනල් එක්සෑම් එක තියෙන කියලා. හැබැයි ඕගොල්ලෝ තාම පළවෙනි අවුරුද්දේ ඉන්නේ. මම කියන්නේ හතරවෙනි අවුරුද්දේ ෆයිනල් එක්සෑම් එක. හරිද? ඕගොල්ලෝ ඉන්නේ තාම පළවෙනි අවුරුද්දේ ෆස්ට් සෙමෙස්ටර් එකේ. ඕගොල්ලන්ට දැන් මොකද කරන්න තියෙන්නේ අන්තිම විභාගේ පාස් වෙන්න නම්? අවුරුදු 4 අවසාන විභාගයේ උඩම රෑන්ක් එකක් දාලා පාස් වෙන්න නම් දැන් ඕගොල්ලෝ ඉන්නේ පළවෙනි සෙමෙස්ටර් එකේ පළවෙනි මාස කිහිපේ නම් ඕගොල්ලෝ දැන් මොකද කරන්න ඕනේ? අනිවාර්යෙන් හාමුදුරුවනේ දැන් තියෙන සෙමෙස්ටර් එකට වැඩ කරන්න වෙනවා අපිට එක්සෑම් එකට. අන්න හරි. ඔන්නෝක තමයි කියන්නේ ප්‍රධාන මේන් ටාගට් එකක් හදාගන්න. ඒ මේන් ටාගට් එක කෑලි වලට කඩලා ගෙනල්ලා සබ් ටාගට් වලට ඊට පස්සේ ප්ලෑන් එක හදන්න. ඒ සබ් ටාගට් ටික අචීව් කරන් යනකොට දන්නේම නැතුව ෆයිනල් ටාගට් එක අචීව් වෙයි. නැතුව ෆයිනල් ටාගට් එක මේ ඒම් කරන් යන්න එපා. ටික කාලයකට කොහොමවත් එපා වෙනවා. එහෙම අපේ හාමුදුරනේ. ඒක තමයි සරලම එක. මම හිතන්නේ ඔය පළවෙනි ඔරියන්ටේෂන් වල එහෙම ඔක කියලා දෙනව නේද? ඒ කියන්නේ ටාගට් එක වෙන්න ඕනේ මේක. හැබැයි ඊට පස්සේ ඔක අර මේ රුක්සරහන වගේ කඩලා සෙමෙස්ටර් එක්සෑම් වලට ප්ලාස් වෙන එක සෙමෙස්ටර් එක්සෑම් කරන්න නම් ඒ විෂය හරියට ඉගෙන ගන්න, විෂය හරියට ඉගෙන ගන්න නම් ලෙක්චර්ස් වලට යන එක, ලෙක්චර්ස් වලට හරියට යන්න නම් කාලසටහන හරියට දැනගන්න එක, කාලසටහන හරියට මේ කන්ටිනියු කරගන්න නම් තමන්ගේ ජීවිතය හරියට හදාගන්න එක. ඔය ටික ලස්සනට තියෙනවා. ඒ හින්දා ඒ සුළු දේවල් ටික හදාගත්තා නම් හරි. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ලොකු පික්චර් එක, ලොකු චිත්‍රය හිතේ තියාගන්න. නමුත් ඒකත් එක්ක ඔට්ටු වෙන්න එපා. ඒක ලොකු අවබෝධයක් වෙනවා. ඒ කියන්නේ දැන් මම පළවෙනි එක්සෑම් එක ලියලා මම කල්පනා කරුවා තව එක්සෑම් තියෙනවානේ 50ක් විතර. ඕක හරියන්නේ නැහැ නේ. ඊට වඩා ලේසි මම පළවෙනි එක්සෑම් එක හොඳට කළා. ඊළඟ එක්සෑම් එක කරන්නයි තියෙන්නේ. නැත්නම් වෙන්නේ අර අවපීඩනේ ආවහම එපා වීම ආවහම හොඳටම කරන්න පුළුවන් විෂයත් අනා ගන්නවා. පැහැදිලිද? එහෙනම් කල මේ වෙලාවේ කරන දේ මේ වෙලාව හැට කරන්න පසුතැවීමකින් තොරව. ඔය ටික එකතු කරන් යනකොට කොහොමත් කලේ පිරලා ඉතිරලා යනවා. වතුර ගංගා වලින් මේ වතුර රැස් කරන්න හිතන්න එපා අමාරුයි. Tamanට ලැබෙන එක වතුර බින්දුව පරිස්සමෙන් රැක ගන්න. එතකොට භාජනයේ උතුරලායි දන්නේම නැතුව. හාමුදුරනේ තව ප්‍රශ්නයක් යොමු කළා තියෙනවා. ඔව්. බ්‍රහ්මචර්යාව සහ ආදි බ්‍රහ්මචර්යාව අතර වෙනස පැහැදිලි කරන්න සහ තපස කියන්නේ හේතු දෙකටමද කියලා අහලා තියෙනවා. ඔව්. අනුරාධපුරය සහ අනුරාධපුරයට යෑම වගේ තමයි බ්‍රහ්මචර්යාව සහ ආදි බ්‍රහ්මචර්යාව කියන්නේ. ඒ කියන්නේ අවසාන නිෂ්ඨාව නැත්නම් අවසාන ස්වභාවයේ බ්‍රහ්මචර්යාවන ඒක පිනිස තමන් යම් දෙයක් කරනවා නම් ඒක යන්නේ ආදි බ්‍රහ්මචර්යාවට. හැබැයි ඒකෙදි මම මෙහෙම දෙයක් කිය යුතුයි. අනුරාධපුරයට නොගිය කෙනෙක්ට මම අනුරාධපුරයට යන්නයි හිතන් ඉන්නේ කියලා හරියන්නේ නැහැ. අනුරාධපුරයේ දන්න කෙනා තමයි දන්නේ මෙයා යන්නේ අනුරාධපුරයට කියලා. ඒක ආදි බ්‍රහ්මචර්යාව කියලා නිකන් නමට කිව්වට ඕක ඒ විදිහට සුළුපටු නැහැ. ඔක ගැඹුරක් තියෙනවා. තපස කියන්නේ බුදුහාමුදුරුවෝ පැහැදිලි ලස්සනටම කියනවා කන්ති පරමන් තපෝතිත්තිකා කියලා.
එනේ ඉවසීමමයි උතුම්ම සැපය. නිකන් මේ සැපය නෙමෙයි. උතුම්ම. එනේ උතුම්ම තපස කියන්නේ ශාන්තිය නැත්තම් ඉවසීම. ඉතින් අතරම ආදි බ්‍රහ්මචර්යාවට එන්නත් ඊටාම නිරවුල් ඊටාම සුවිශිෂ්ට ස්ථාවර මේ ඉවසීමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ධර්මයේ හොයනවා නම් ලේසි වෙන්නේ නැහැ. මල්ටි බැරල් රොකට් ලොන්චර්ස් තමයි සමාජයෙන් ඉන්නේ. මොකද ධර්මයක් හොයන්න කවුරුත් අතහිත දෙන්නේ නැහැ. හැමෝම කියන්නේ කාමියම හොඳයි, කාමියම තමයි සනීපේ තියෙන්නේ, කාමියම තමයි සතුට තියෙන්නේ. ඉඳ ඕකම කරගෙන ඉන්න කියලා. හැබැයි කලාතුරකින් තමයි කෙනෙක්ට හිතෙන්නේ ධර්මයේ හොයන්න ඕනේ කියලා. එහෙම වෙනකොට යාළු තරහ වෙනවා ස්වභාවිකයි. අම්මලා තාත්තලා නුරුස්සනවා ස්වභාවිකයි. රටේ ලෝකේ ප්‍රශංසා කරපු මිනිස්සු ප්‍රශංසා කරන්නේ නිඳා කරනවා ස්වභාවිකයි. ඒ ස්වභාවය තේරුම් ගත්ත කෙනෙක්ට ලේසි වෙන්නේ නැහැ. ඉතින් එතන ලොකු ඉවසීමක් තියෙන්න ඕනේ තරහ නොගෙන තමන්ගේ තියෙන ඒම් එකට ටාගට් එකට යන්න. ඉතින් ධර්මයේ හොයන කෙනෙක්ට ওই ඉවසීම කොහොමද තියෙන්න ඕනේ? ඉවසීම නැතුව මේ ගොඩ යාමක් නැහැ. ආදි බ්‍රහ්මචර්යාවට එන්නත් ඉවසීම අත්‍යවශ්‍යයි. බ්‍රහ්මචර්යාව පූර්ණ කරගන්නත් ඉවසීම අත්‍යවශ්‍යයි. ඒ අර්ථයෙන් බැලුවම බ්‍රහ්මචර්යාව සහ ආදි බ්‍රහ්මචර්යාව කියන දෙකටම තපස කියලා නම කියන්න පුළුවන්. ඉවසීම කියන අර්ථකථනයෙන් ගත්තා. හාමුදුරනේ තවත් ගැටලුවක් යොමු කරලා තියෙනවා. සාමූහිකත්වය නැති වෙලා Taman තෝරාගත් පිරිසක් සමග ඉන්නවනම් මධ්‍යස්ථව කටයුතු නොකරනවා නම් පිල් බෙදිලා ඉන්නවා නම් අන් පිරිස් පහත හෙළනවා නම් එය නැති කර නැවත සාමූහිකත්වය ඇති කරගන්නේ කෙසේද? ඕක දන්නවනම් සාමූහිකත්වය ඇති කරගන්න එක ඕකම තමයි. Tamanට තේරෙනවා නම් Taman අනිත් මිනිස්සුන්ව පහත හෙළනවා කියලා ආයි අහන්න දෙයක් නැහැ කොහොමද ඕකෙන් අයින් වෙන්නේ කියලා. Taman දන්නවනම් Tamanගේ අඩුපාඩු ඒ කියන්නේ නිවැරදිවම Taman දන්නවනේ. Taman දන්නවනේ අනිත් කෙනාව පහත හෙළන එක අවුල් නම් පහත නොහෙලීම හොඳයි කියන්නේ. නේ? Taman මධ්‍යස්ථ නැහැ කියලා Tamanට තේරෙනවා නම් Taman අන්තගාමී කියලා Tamanට තේරිලානේ. ඉතින් Tamanට ගන්න තියෙන්නේ Tamanගේ වැරද්ද Tamanට තේරෙනවා නම් වැරද්ද ඇති කරගත්තේ Taman නම් ඒ නිවැරදි වීමටත් Tamanට හිමම යන්න පුළුවන්. ඒකට තමයි මම අර ඉස්සෙල්ලා අර කාරණා ටික මතක් කරේ. හොඳට තේරුම් අරන් බලන්න මට පාරක් වැදුනහම මට රිදෙනවා නම් මම අනිත් කෙනාට ගහලා බලන්න ඕනේ එයාට රිදෙනවා කියලා. හිම නැහැනේ. හරිද? එයාටත් රිදෙනවා. ඉතින් ඒකට ගහලා බලන්න ඕනේ නැහැ රිදෙනවද කියලා. ඒකට Tamanට තේරෙනවා නම් මට මේ වගේ වටපිටාවේ මිනිස්සු මට මෙහෙම කතා කරනකොට වේදනාවක් තියෙන්නේ කියලා. මම අනිත් කෙනෙක්ට පෙරලා එහෙම කතා කරනකොට එයාටත් ඒ වේදනාව තියෙනවා කියලා තේරෙනවා නම් එහෙම කතා නොකර ඉන්න. පැහැදිලිද? අනිත් කෙනාව පහත හෙලනවා වගේම තමයි මාව පහත හෙලුවොත් මට දුකක් එනවා කියලා දන්නවනම් අනිත් කට්ටියට එහෙම නොකර ඉන්න. මෙතන එකම දෙයයි කරන්න තියෙන්නේ. ඔය දැන් කිව්ව ටික නොකර හිටියා නම් හරි. පැහැදිලිද? ඔය ටික නොකර හිටියා නම් සාමූහිකත්වය නිකම්ම හැදෙනවා. ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් ප්‍රතිපදාව තුළ හික්මෙද්දී සාමාන්‍යයෙන් අපිට එදිනදා ඉන්න ප්‍රශ්න පුරුදු වේවා විභාග ඒ දේවල් හැම දෙයක් තිබුණා. සතුට හිතෙන්දාට ටිකක් මධ්‍යස්ථ සහ දුක හිතෙන්දාට එතකොට බලන්න පුළුවන් සරන් අර බුදුහාමුදුරන්ගේ ජීවිත කතාවල ඒ දේවල් හරි අරගෙන සහ ආර්යවංශීයලාගේ එතකොට අර ඒ ජාතක කතාවල තියෙන ඒ දේවල් හරි ශක්තියක් කරගෙන ඉදිරියට නැත්නම් මේ අනිත් මොහොතේ මැරි කියන එක හරි ඒ වෙලාවේ අර ටිකක් මධ්‍යස්ථ වෙනවා කම්පැනි අඩු කරගන්නවා. එතකොට දැන් මට තියෙනවල දැන් ඒ දැනෙන්නේ මටමනේ. සහ ඊට පස්සේ අර මේ ඒ අර අනිත් දේවල් ඒ කියන්නේ බාහිරින් ඒ කියන්නේ බුදුරජාණන් හරි ඒ දේවල් හරි සිදුරි මට්ටමින් හරි අපි ගන්නානේ ඒකත් ගන්න මම්මනේ. ඔව්. ඒ අර එතන තියෙන සිතුවිල්ලම අවුලක් නේදන මට ඒක පැහැදිලි කරගන්න තමයි සහ අර ධර්මයේ කියන්නේ දැන් අපි මේ අහන ඊට පස්සේ ආයි මෙහි කරනවා හොයවා ඒකත් ආයි වැටෙන්නේ ඒ අර සිතුවිලි මට්ටමින් හොර ඇස්සේ ඇහිච්ච දැන්ච ඒ දේවල් එක්කනේ. එතකොට ඒකත් තේරෙන්නේ මට්ටමනේ මට අර එතන චුට්ටක් දිහා ගන්න ඕනේ සිතුවිල්ලක් කියන එකත් එක්ක මොකක්ද මේ එතන මේ නංගි අහන්නේ දැන් ඒ කියන්නේ එහෙම Tamanටමනේ තේරෙනවා කියන එක දෝසයි කියන අර්ථයෙන් දහන්නේ. නෑ ඒ කියන්නේ ඒක දැනෙන්නේ ආයි දෝෂම නෙමෙයි. ඒ කියන්නේ මටමනේ දැනෙන්නේ. ඒක දෝෂයක් කියන එක නෙමෙයි. ඒක මට තේරෙන එකෙන් ඒ කියන්නේ ලොකු වෙනසක් වෙලා නැහැ. අපි නිකන් මේක හිත ඉන්නවා වගේ තැනකින් ඉන්නවා වගේ අදහස් තියෙන්නේ. ඔව් ඒ කියන්නේ දැන් අපි හිතමු දෙයක් ඒ කියන්නේ අපිට මොකක්ද දැනෙන්නේ. මොකක්ද දෙයක් වුණා ඒක මමත් ඒක ක්‍රිස්මස් දෙයක් කියනකොට පකයි දෙයක් හිතලා තිබුණා. ඒක ඒ වෙලාවට මේක ආයි හිතන්නේ නැහැ ආයි ඉතින් මේක කරන්නේ ඒක සිතුවිල්ලක් ඒක උලක් කියලා දකින්න. එච්චරයි ඉතින්. අර මට පොඩ්ඩක් අර ඒ සිතුවිල්ල කියන එක පොඩ්ඩක් අර ටිකක් මෙහෙමයි. දැන් උතන මම උදාහරණයක් කියන්නම් මෙහෙම. මෙහෙම ගන්නකො දැන් අපි හිතමු රිටිපා ඉන්න කඩුල්ලක් හදලා තියෙන ක්‍රීඩා පිටියක කට්ටියක් එහෙ මෙහෙ තනකොළ ගලව එහෙ මෙහෙ උසුළු කරක හූතිය තිය වටේ කර ඉන්නවා. ඒගොල්ලන්ට තරංග ගැන ફોකස් එකකුත් නැහැ. Tamanට කරන්න තියෙන දේ ගැන ફોකස් එකකුත් නැහැ. එතනින් පිරිසක් අර කඩුල්ල පයින්න තමන්ගේ රිට අරගෙන ඒ රිට සුද්ධ කරනවා, ඒක පිරිමදිනවා, ඒකේ හයිය හත්තිය බලනවා, පිරිසක් එහෙම කරනවා.
තව පිරිසක් අර විනිසුරුතුමා විසිල් එක ගහනකම් බලන් ඉන්නවා මේ රිට අරගෙන දුවන්න. සමහර කට්ටිය විසිල් එක ගහලා ඉවරයි දැන් දුවනවා. මම බලන්න ඔය තියෙන ඔය ස්වභාව ටික. තව කෙනෙක් රිට අරගෙන ගිහිල්ලා අදාළ තැන රිට බිමින් තියලා ඒ රිටේම හයිය අරගෙන රිටේම බලය අරගෙන තමන්ගේ ඇඟ රිට හරහා උස්සවලා එනේ ඔසවලා අර කඩුල්ල උඩින් තමන්ගේ ඇඟ අනිත් පැත්තට දානවා. ඒත් එක්ක මොකද වෙන්නේ සාමාන්‍යයෙන්? අර උස්සන් ආපු පිහිදපු හයියද කියලා බලපු බිම ඇනලා ඒ රිට අල්ලගෙන උඩට නැගපු ඒ රිටට මොකද වෙන්නේ? එයා කඩුල්ලෙන් ඉස්සරහට පයින්නකොට. අතෑරෙන්න ඕනේ කොහෙටද? කඩුල්ල පැත්තටද අනිත් පැත්තටද? අනිත් පැත්තට. ඔය සිතුවිලි කියන එකත් ඔන්න වගේ අතහැරෙන එකක්. අතහරින්න හදන්න කඩුල්ල පැත්තට වැටෙන්නේ ඔය. ඒ කියන්නේ එහෙම ආයි ඒක ප්‍රශ්නයක් කරගත්තාම ඒක නායි පිසුදුමක් හොයන්න වගේ. ඔව් ඒ කියන්නේ ඕක අර ඔකට කියන්නේ මේ never ending loop කියලා. ඒ කියන්නේ කෙලින්ම මේ එක දිගට loop එකකට යන්නේ. ඒ කියන්නේ ඒක සිතුවිල්ලක් ඒකත් සිතුවිල්ලක් ඒකත් සිතුවිල්ලක් ඒකත් සිතුවිල්ලක් හිතලා ඉවර වෙන්නේ නැහැ අන්තිමට. එතනමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතනමයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි මෙහෙමයි. දැන් මෙතනදී මෙහෙම තේරුම් ගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ පෙන්නපු හොඳ ලස්සන වචනයක් තියෙනවා. ඒ තමයි නිරෝධය. නැත්තම් නිවීම. ඔන්න ඔය නිවීම කියන වචනේ හැමෝටම තේරෙනවනේ. නිවීම කියන එක සහ නිවනවා කියන එක දෙකක්. කවදාවත් ගින්දර නිවන්න බෑ. කෙනෙක් අහන්න පුළුවන් කොහොමද වංශ කියන්නේ කියලා. ගින්දර නිවන්න බෑ. ගින්දර නිවන්න බෑ කියන හොඳම සාධකය තමයි ඔය අපි නිවන ගින්දර කොහොම හරි පත්තු කරන්න පුළුවන්. හරිද? හැබැයි ගින්දර නිවිලා ගියොත් හරිද? ඒතකොට කෙනෙක් අහයි එහෙනම් ලෝකේ ගින්දර නිවෙන්නේ නැද්ද ඔය කියන ඉතින් කියලා. ලෝකේ කොහෙවත් ගින්දර නිවෙන්නේ නැහැ. හැමෝම නිවන එක කරන්නේ. හරිද? නිවිලා ගියොත් ආයි පත්තු කරන්න බෑ. ඔය ඉස්සලව නංගි ගෙනාවු ප්‍රශ්නේ තමයි ඔය කරන්නේ ගින්දර නිවන්න හදන්නේ. ඒක සිතුවිල්ලක් වැඩක් නැහැ. මොකද හිතන්නේමයි සිතුවිල්ලන්නේ. ඒක නතර කරන්න බෑනේ. ගින්දර හටගන්නේ හේතුප්‍රත්‍ය සහිතව. දර ටික, ඉන්ධන ටික, දහන පෝෂකය ඕවා ටික එකතු වුණාම තමයි ගින්දර හටගන්නේ. හරිද? අපි කරන්නේ ඇති වෙච්ච ගින්දර ඇතුලේ තියෙන ගින්දර නැති කිරීම. ඕක තමයි ඔය මානසික පීඩනයට ප්‍රධාන හේතුව. බුදුහාමුදුරුවෝ මතක් කළේ දර, දහන පෝෂකය, දාහේ ද්‍රව්‍ය ඒව ටිකේ ඒ හේතු ටික අයින් කරන්න ගින්න නිකම්ම නිවිලා යනවා. ඒ වගේ ධර්මය කියන්නේ ඔය ගින්න නිවන්න නෙමෙයි, ගින්න නිවෙන්න තියෙන උපක්‍රමය. ඒතර ධර්මයේ ඇසීම, ධර්මයේ සෙවීම, ධර්මයේ පරිශීලනය, ධර්මයේ ගවේෂණය, ධර්මයේ පුහුණු කිරීම කියන එක ඇතුලේ ඔය සිතුවිල්ලේ තියෙන මෝඩ ස්වභාවයත් අයින් කරන්න පුළුවන්. හිත නෙමෙයි. ස්වභාවයම නුවණින්. ඔන්න ඔය නුවණ වගේ තමයි ගින්දර නිවෙනවා කියන එක. දැනුම වගේ තමයි ගින්දර නිවන්න හදනවා කියන එක. දැනුම කවදාවත් ගින්දර නිවන්න දායකත්වය දෙන්නේ නැහැ. හැමදාම පතු කරනවා එහෙම. අවබෝධය නැත්තම් ප්‍රඥාව. ප්‍රඥාව හැමතිස්සෙම ගින්න නිවන්න දඟලවන්නේ නැහැ. ගින්න නිවිලා යන දණ්ඩ කටයුත්ත හදලා දෙනවා. එතනට හදුවා නම් හරි. ඒකෙන් ස්වාමීන් වහන්සේ අර එහෙම මෙල කරන යනවා කියන්නේ මම ඉතින් මම ඉස්මතු වෙලාම එනවා වගේ. මෙහෙමයි. ඔතන ඇත්තටම වෙන්නේ මමත් ඉස්මතු වෙනවට වඩා මමයාම තමයි ඔක්කොම හිතන්නේ. ඒතකොට ඇත්තටම මමත්වයට පහරක්වත් වදින්නේ නැහැ. වදින්නේ නැහැ. ඒක ආයෙම ඉතින් පුතර ගත්තින් ඒක ඉවරයක් නැති ඔව් ඒ කියන්නේ තියෙන බවින් නැති බවට යනවා, නැති බවින් ඇති බවට යනවා. ওই දෙකේ මාරුවේ ඉන්නවා. අර චක්‍රෙම එනවා. ඒ කියන්නේ චක්‍රෙම කියලා ගන්නත් ඕනේ නැහැ. ඕක එකතන දුවිවිල්ලක් කරන්නේ. ට්‍රෙඩ්මිල් එකක දිව වගේ තමයි. කිලෝමීටර ගානක් දිව වගේ කියලා තේරෙනවා. හැබැයි එකම තනින්. හරි ස්වාමීන් ඊතරවසරයි. හාමුදුරුවනේ යොමු කරලා තියෙන ප්‍රශ්න වලින් මොහොතකට වියුක්ත වෙලා මම කැමැති අහන්න මෙතන බහුතරයක් ඉන්න විශ්වවිද්‍යාල සිසුන්. ඔබ වහන්සේ මොකට ලබා දෙන පණිවිඩය තියෙනවා. තමන් කරන දේ අවංකවම ඊටාම ඒකට යොදවපු අවධානයක් ඇතුව වෙන වැඩක් නැති දේවල් වලට තමන්ගේ මනස යොමු කරගන්න නැතුව තමන් ගත්තයම අදිෂ්ඨානයක් තියෙනවනේ. ඉගෙන ගැනීම යම් පරමාර්ථයක් තමන්ට තියෙනවනේ. ඒක වෙනුවෙන් නික්මෙන්න. ඒක කරන ගමන් තමන් ඔය අපි හැමෝම ඕගොල්ලෝ අපි මේ ලෝකේ ඉන්න හැමෝම ඔය හැමදේම කරන්නේ අවසාන සතුට බලාපොරොත්තුවෙන්. ඔගේ තෘප්තියක් බලාගෙන. ඕගොල්ලෝ ඔය තමන් තෘප්තියක් ලැබෙනවා කියලා හිතන් ඉන්න දේ කරන ගමන් ඔය තමන් බලන් ඉන්න දේවල් දැන්ටම ලැබු මිනිස්සු ඉන්නවනේ. දැන්ටත් ඔය ඩිග්‍රී කම්ප්ලීට් කරලා රසාවට යන මිනිස්සු ඉන්නවනේ. ඒගොල්ලොත් පුළුවන් නම් ගිහිල්ලා අසුරු කරලා බලන්න. අයියා අපි දැන් මේක කරමින් ඉන්නේ. අයියලා මේක කරලා ඉවරයි. දැන් අයියලට හිතපු තෘප්තිය ලැබුණාද නැද්ද කියන එක. අන්න ඒ සංවාදයේ අන්න ඒ ඉන්ටර්විව් එක ඔයගොල්ලෝ කරන්න. පෞද්ගලිකව හරි. ඒතර ඔයගොල්ලන්ට තේරෙයි ඔයගොල්ලෝ හිතන් ඉන්න ඔය අවසාන ප්‍රතිඵලය නෙමෙයි මේකේ තෘප්තිය කියන එක. හරිද? එතනින් නවතින්න නැතුව අම්මලගෙන් අහලා බලන්න, නැන්දලා මාමලගෙන් ආච්චිලා සීයලාගෙන් තමන්ට වඩා වැඩි හිටි හැමෝගෙම අහලා බලන්න. ඕගොල්ලෝ හිතපු ටාගට් එක ඔයගොල්ලෝ තාම ඇචීව් කරලා තියෙනවද නැද්ද කියන එක. පුළුවන් නම් කොහෙන් හරි හොයාගෙන මැරෙන්න මිනිස්සුන්ගෙනුත් ගිහලා අහලා බලන්න සතුටින්ද මැරෙන්නේ කියන එක.
ඒතර තේරෙයි ඕගොල්ලෝ හිතන් ඉන්නේ ඊටාම පටු සීමාවක ජීවිතයක් කියන එක. ඕගොල්ලෝ හිතන් ඉන්න දේ ඕගොල්ලන්ට හිතන ලේසියෙන් ලැබෙන්නේ නැහැ කියන ඕගොල්ලන්ට තේරෙයි. ඒතර ඕගොල්ලන්ට එතනින් අදහසක් ගන්න පුළුවන් වෙයි. ඕගොල්ලෝ ගමන් කරන දිශාව ඔය දිශාවෙම යා යුතුද? ඔය දිශාවෙන් වෙන පැත්තකට අපගමනය වෙලා මීට වඩා තෘප්තියක් ලැබෙන දෙයක් ලෝකේ තියෙනවද කියලා හොයන්න ඕනද කියලා චින්තනයේ. අන්න එතනට තමන්ගේ අවධානය යොමු කරගෙන ගියා නම් වටී කියන එක තමයි මට කියන්නේ. ප්‍රශ්න තව ගොඩක් ඇති නිසා වහන්සේගෙන් නැවත දවසක කාල වේලාවක් ඉල්ලගෙන මේ නැවත පවත්වන්නට අපි කටයුතු කරනවා. අවසාන වශයෙන් තාක්ෂණික දෝෂ මැද්දේ වුණත් අප හා සම්බන්ධ වෙලා හිටියට පූජ්‍ය ගොතපිළ රේවත හිමියන්ට নমස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම අවසාන වශයෙන් ඔබ වහන්සේට යම්කිසි අදහසක් ඕදනක් දෙන්න තියෙනවා නම් මේ নমස්කාර පූර්වක ආරාධනය සඳහායි. ඔව් විශේෂයෙන්ම මම ස්තුතිවන්ත යුතුයි අපේ සහෝදර කැල මේක සම්බන්ධ කරපු මේක සම්බන්ධීකරණ කරපු සියලු දෙනාම ඉතාම ගෞරවාදරයෙන් සිහිපත් කරනවා. ඒගොල්ලන්ගේ මූලික අභිප්‍රාය සහ අරමුණ නිසා තමයි අපිටත් ඕගොල්ලන්ත් එක්ක කතා කරන්න අවස්ථාවක් ලැබුණේ. හැමදාම අර ඒ වයිබ් එක හැමදාම තියෙනවා. ඒ කියන්නේ ඒ තරුණ කාලේ තියෙන ඒ චින්තනයේ තියෙන ඒ නැවුම් බව මේ හැම ප්‍රශ්නයක් අතරම තියෙනවා. ඒක තාම ඒ ප්‍රශ්න කතා කරනකොට ඒ කඩහඬත් එක්ක ඒ ජවයේ තියෙන බව තාම පේනවා. ඉතින් ওই ජවය නිකරුණේ නාස්ති කරගන්න එපා. සාමාන්‍ය මිනිස්සෙක් ඉපදිලා ඉගෙනගෙන O level කැම්පස් ගිහිල්ලා ඊට පස්සේ රස්තාවක් පරස්තාවක් කරගෙන ළමයි හදලා ඒ ළමයින් ගිනුත් ළමයි බල්ලා නිකන් ඔහි මැරලනවට වඩා මේ කාලේ තියෙන වටිනාකම තේරුම් අරගෙන මිනිස්සෙක් වෙලා ජීවත් වෙලා ඉන්න එකේ වටිනාකම තේරුම් අරගෙන සහ සාමාන්‍ය මිනිසුන්ට වඩා හිතන්න කියාවක් ඒ ලැබිච්ච එකේ පන්නරේ අරගෙන මේ ලෝකේ තියෙන අමාරුම විෂය නැත්තම් අතිශයින්ම ගැඹුරු සහ සියුම්ම සහ ඊටාම දර්ශනීය විෂය මේ බුද්ධ ධර්මයේ නැත්තම් බුද්ධ ධර්මයේ කියන දර්ශනය. ඒක හොයන්න ඕගොල්ලෝ කාලය කැපකරනද අපි අද කතා කරපු ටික පන්නරයක් කරගන්න කියන එක තමයි මට අවසානයේ මතක ගන්න තියෙන්නේ. සහ ඉගෙන ගන්න එක හොඳට කරන්න. හැබැයි ඉගෙනීමමයි ජීවිතය කියලා හිතන්න එපා. ඒක ඒ අර්ථය සම්පූර්ණ වැරදි. ඉගෙන ගන්න එකට වඩා අවබෝධය තමයි මේක වටින්නේ. මොකද දැනුම කියන එක ජීවිතේ ඉවරනත් එක්ක ඉවර වෙනවා. අවබෝධය හැමදාම ඔයගොල්ලොත් එක්ක නිරන්තර කල්යාණ මිත්‍රෙක් වගේ ඉඳී කවද කොහෙක් මොන විදිහට ඉපදුනත් දැනුම හැමදාම දාලා යන්න වෙනවා. අවබෝධය තමන් එක්ක හැමදාම එනවා. ඒ හින්දා මට අර හිට්ලර්ගේ කඳුරෙන් බේරලා ආපු ළමයා මතක කරපු තමයි මට තායි කියන්න තියෙන්නේ. දක්ෂ යක්ෂයෙක් වෙන්න එපා. උගත් අමනුෂ්‍ය වෙන්න එපා. පුළුවන් තරම් තමන්ගේ දක්ෂතාවයේ හැකියාව කුසලතාවයේ උගත් බව පාවිච්චි කරලා තමන්ගේ ආත්ම විමුක්තිය පිණිස තමන්ගේ පරාදීන චින්තනයෙන් අයින් වෙලා ස්වාධීන චින්තනයකට ඒම පිණිස විමුක්තිය යථාර්ථය මොකක්ද කියලා හොයාගන්න ඒ තියෙන ඒ මානසිකත්වය ඇති කරගන්න තමන්ගේ හැකියාවන් කුසලතාවයන් යොදා ගන්න කියන තමයි මට මතක් කරන්න තියෙන්නේ. ඉතින් ඒ කාරණාවත් එක්ක ඔයගොල්ලෝ මේ පටන් ගත්ත ව්‍යායාම දිගට කරන් යන්න සාකච්ඡා කරන්න තමන්ට වඩා දන්න දකින තමන්ට වඩා යමක් අහගන්න පුළුවන් ඒ පිරිසත් එක්ක නිරන්තර සංවාදයේ යන්න ඇත්ත මොකද්ද කියන එක නිරන්තරයෙන් ප්‍රශ්න කරමින් හොයන්න සංවාදයේ දෙන්න ඒ විචක්ෂණශීලීව ඒ නුවණ අවදි කරගෙන ඒ කරන්න තියෙන සියලුම කර්තව්‍යයන් තමන්ගේ විමුක්තිය පිණිස හැමෝම උදව් උපකාර කරගෙන සාමූහිකත්වයෙන් එකමුතුව ඒ වෙනුවෙන් සියලු දෙනාම කැප වෙන්න ඒ වෙනුවෙන් සියලුම පන්නරේ ශක්තිය හැමෝටම ලැබේවා කියලා අපි ඊටාම කෘතඥ පූර්වකව දාමත් සොම්නසින් සතුරින් ප්‍රශංසාභිමුඛව ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා ඒකේ ලෙසම වේවා කියලා. සියලුම අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. සියලු දෙනාම කරන යහපත් ප්‍රාර්ථනාවන් නිරසම අභිවෘද්ධියටපත් වෙත්වා. සියලු දෙනාටම සත්‍ය අවබෝධය ලැබීම පිණිස මේ ඊටාම තරුණ කාලේ ඊටාම අමාරු දේවල් කිව්වහම අමාරු දෙයක් මතක් කරාම තේරුම් ගන්න පුළුවන් මොළයක් බුද්ධියක් තියෙන කාලේ ඒ වටින ජවයේ වටින තරුණ ජීවිත අපතේ නොයා ඒ උත්තරීතර මනුස්සයෙක් වෙලා මේ ජීවිතයට සමුදෙන්න නැවතයි නොයිපදින මට්ටමට ජීවිතය හැකියාවෙන් පෝෂණය කරගන්න හැමෝටම අවස්ථාව ලැබේවා කියන ඒ සුභාසිංසනයෙන් අපි දේශනාව හමාර කරන්න හැමෝටම තෙරුවන් සරණයි. දස බලසේ ලප්පබවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ටංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු දස බලධාරී තථාගතයන් වහන්සේ නම් ශෛලමය පර්වතයෙන් පැන නැගීයා නිර්වාණය නම් වූ මහා සමුද්‍රයේම කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ ශ්‍රී මුක බුද්ධ වචන ගංගාව සකල ලෝකවාසී සියලුම සත්වයන්ගේ මහා දුක්ඛඳ නිවාලමින් බොහෝ කාලයක් සුවසේ කලාපසිනා සේක්වා